right දැන් බලන්න මේ ඔක්කොම දේවල් මේ සියලුම දේවල් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ විෂයට විශේෂයෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතන විෂය non banking financial business ඒ වගේම survey of financial අනිකුත් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් අනික් විෂයන්ට කොහොමද විශේෂයෙන්ම මේ විෂයන් වලට සම්බන්ධතාවයක් තියෙන සහ ඕගොල්ලන්ට විශේෂයෙන්ම බැංකර්ස්ලා හැටියට දැනගෙන ඉන්න ඕන කාරණා අලුත්ම data tables එක තියෙනවා බලමු one by one මේකේ මේ සංඛ්‍යා සරණක් තියෙනවා ඒක නම්බර් එක තමයි උඩින් තියෙන්නේ ඒ කියන්නේ බොරු වෙන්න එපා ඒවා නම්බර් කරලා තියෙන නිසායි තියෙන්නේ මේකේ තියෙනවා ප්‍රධාන සුබ සාධන වැඩසටහන් ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව සහ ප්‍රධානයන්හි වටිනාකම ඕගොල්ලන්ට මතකද අපි දිවිනගුම පාඩම කරා දිවිනගුම පාඩම තව නෝට් එකක් තියෙනවා දිවිනගුම ගැන ටිකක් තරමක විස්තරයක් දිවිනගුම පාඩම අපි කළා මතක ඇති right එතකොට අන්න ඒ දිවිනගුම පාඩමට ඒකට ගොඩක් දුරට සම්බන්ධයි මේ සුබ සාධන වැඩසටහන් කියන්නේ වෙල්ෆෙයාර් ස්කීම්ස් නැත්නම් සෝෂල් සිකියුරිටි ස්කීම්ස් ඒවත් අවශ්‍යයි මොකද රටක මම කියන්නේ මූල්‍ය අන්තර්ගත භාවය ගැන කතා කරනකොට ඔයගොල්ලන්ට මම කිව්වා මතක ඇති සමාජයේ විවිධ ස්තර විවිධ මට්ටම් වල ඉන්නවා ඉහළ ආදායම් ලබන අය මධ්‍යම පාන්තික අය ඒ වගේම අඩු ආදායම් ලබන අය ඒ හැමෝටම ගැලපෙන මූල්‍ය නිෂ්පාදනා සේවවන් අපි as a bankers as a non bankers as a total financial sector ඉදිරිපත් කරන්න ඕනේ products and services එතකොට ඒ සඳහා අවශ්‍ය කරන තත්ත්වයන් දත්ත information ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. ඒතකොට ඒ සඳහා ඔයගොල්ලෝ දැනුවත් කරන්න තමයි මේ ටේබල් එක දැම්මේ අත්තරම. දැන් බලන්න මේක බැලුවම ඔයගොල්ලන්ට පේනවා. මේ ටේබල් එක බලන්න. ප්‍රධාන සුබ සාධන වැඩසටහන්. ඒ කියන්නේ මෙහෙම මේ වැඩසටහන් කීපයක් තියෙනවා. ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව සහ ප්‍රධානයන්හි වටිනාකම්. ඒක දිවිනගුම. සමුද්‍රි සහනාධාර වැඩසටහන. දැන් වර්ෂයේ තියෙනවා 15 ඉඳන් 19 වෙනකම් 20 රිපෝට් එකනේ. ඒතකොට 2015 16 17 18 19 ආදී වශයෙන් වර්ෂ තියෙනවා. ඒතකොට ඊළඟට ආයන්න තියෙන වසර අවසානයේ ආයන්න තියෙන්නේ භූමිතෙල් සහනාධාරද ඇතුළුව රයිට් භූමිතෙල් සහනාධාරද ඇතුළුව ආයන්න ඊට පස්සේ වටිනාකම රයිට් ඊට වසර අවසානයේදී ආයන්න ඒ කියන්නේ පවුල් සංඛ්‍යාව ඊට පෝෂණ දීවනා වැඩසටහන ඒකෙත් ප්‍රතිලාභින් සංඛ්‍යාව ඉන්නව වටිනාකම තියෙනවා ඒ වගේම වියලි සලාක වැඩසටහන වටිනාකම ඒ කියන්නේ වටිනාකම තියෙනවා මිලියන්ස් වලින් එතන මේ මූලයන් අරන් තියෙන සමෘද්ධි සංගঠন දෙපාර්තමේන්තුව කාන්තා ළමා කටයුතු සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය. ඔයන් තමයි මේ data අරන් තියෙන්නේ. මුදල් වෙන් කිරීම කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් ආර්ථික ප්‍රතිපත්ති ඒ කටයුතු වලින් ඒ වගේම බියලි ආහාර ඒ වගේම පෝෂණ දීමන වගේ සම්බන්ධ මේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය ඒ වගේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තමයි මේ දිවිනගුම data ඒගොල්ලෝ සතු තමයි තියෙන්නේ. ඒකට මේ මූලයන්ගෙන් අරගත්ත data තියෙන්නේ. බලමු. පවුල් සංඛ්‍යාව. දැන් බලන්න 2015 වෙනකොට ලක්ෂ 14යි 1.4 මිලියන එක 2019 වෙද්දි 1.8 මිලියන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ නැවත හඳුනාගත්තා යම් පවුල් ප්‍රමාණයක් සමෘද්ධි සහනාධාරය ලැබිය යුතුයි කියලා. ඒකට 1994 තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. අපි මේ නෝට් එකක් තියෙනවා ඊළඟ පාඩමේ අපි කතා කරනවා. ඒතර මේ වැඩසටහන පටන් අරගෙන ආව තවමත් මේ පවුල් සහනාධාර ලබන, ඒ කියන්නේ බෙනිෆිට්ස් ලබන ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව අඩු වෙලා නැහැ. එන්න වැඩි වෙලා තියෙනවා. එහෙමනම් එක පැත්තකින් මේක ශෝචනීය තත්ත්වයක්. මොකද පවුල් සංඛ්‍යාව හරනම් ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලෝ සවි බල ගැනීමත් එක්කම ආදායම් අතින් ඒ වගේම ආර්ථික වශයෙන් ඒ වගේම වුන් සංවිධානාත්මක වශයෙන් නැත්නම් මූල්‍ය සාක්ෂරතාවය අතින් ඔය හැම අතින් මේගොල්ලෝ සවි බල ගන්න එම්පවර් වෙනවා නම් ඒගොල්ලෝ මේකෙන් වේ අවුට් එකක් තියෙනවා එළියට යන එකක් තියෙනවා. එහෙම එකක් නැහැ. හැමදාම මේ කට්ටිය මේක එන්ජොයි කරනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා මේ වැඩසටහන් වල. ඒව ගැන ඔළුවේ තියාගෙන බලමු අපි දැන් මේකේ පවුල් සංඛ්‍යාව වැඩි මොකද 2015 19 අතර කාලේ අලුත් අවසාන කාලේ 2019 අවුරුද්ද වගේ තවත් පවුල් සංඛ්‍යාව එකතු කරා මේ සමෘද්ධි සහනාධාර වැඩසටහනට. ඒ අනුව සංඛ්‍යාව වැඩි වුණා. ඒක තමයි වෙලා තියෙන්නේ රයිට්. ඊළඟට වටිනකම. ඒතර අනිවාර්යෙන් පවුල් සංඛ්‍යාව වැඩි වෙනකොට වටිනකම වැඩි වෙනවා. මිලියන්ස් වලින් 39000 ඉඳලා 44 දක්වා වැඩිලා මේ රජයේ මුදල් බදු ආදායම් රයිට්. ඊළඟට පෝෂණ දීවන වැඩසටහනට ප්‍රතිලාභී සංඛ්‍යාව ඒත් වැඩි වෙලා තියෙනවා. වටිනකමත් ක්‍රමයෙන් වැඩිලා තියෙනවා. ඒ වගේම වීලිසලාක වැඩසටහනෙත් ඒක අඩු වැඩි වෙනවා. මොකද ඒකේ ඔය හදිසි තත්ත්වයන්, ගම් වතුර තත්ත්වයන්, ඒ වගේම නැත්නම් නියඟ, ඒ වගේ තත්ත්වයන් තුල ඒ වගේ අඩු වැඩි වීම වෙන්න පුළුවන්. ඕක ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. මෙහෙම තත්ත්වයක් තියෙනවා කියන එක විශේෂයෙන් මෙතන වැදගත්ම data අනිත් කරනවා. වැදගත්ම data වෙන්නේ මේකේ මේ දිවිනගුම නැත්නම් සමෘද්ධි සහනාධාර වැඩසටහනේ තත්ත්වය. අපි මේ පාඩමත් එක්ක කතා කරමු. දැන් මේකේ ක්‍රමිකව වැඩිවීමක් වෙලා තියෙනවා. 94 පටන් ගත්තට මේ වෙනකොට ප්‍රතිලාභින් සංඛ්‍යාව අඩු වෙලක් නැහැ. ඒ වගේම වියදම් වල මුදල අඩුවකුත් නැහැ.
එහෙම තත්ත්වෙකුත් ඒකේ තියෙනවා. රයිට්? හරි. ඒක තමයි ඒකේ බලා ගන්න තියෙන අපිට වැදගත්ම දේ. ඊළඟට මෙන්න මෙතන තව ටේබල් එකකට අපි එනවා. මේ රූපසන මුදල් අංශයේ වත්කම් සංයුතිය හා තෝරාගත් දර්ශක. මූල්‍යාංශයේ වත්කම් සංයුතිය හා තෝරාගත් දර්ශක. බලමු. මෙතන මේ කලබල වෙන්න එපා. මේකේ අපි 1 by 1 බලමු. මේ sections වශයෙන් දාලා තියෙනවා මේක right. මේ තියෙන්නේ බලමු. 19 වසර අවසානයේ මූල්‍යාංශයේ සමස්ත වත්කම් ට්‍රිලියන 20.2යි. ඒක තමයි මැද රවුමේ තියෙන්නේ ඒක. සමස්ත වත්කම්. ඒතර ඒක බෙදිලා ගිහිලා මේකේ පංගු ඒකේ කොටස් කරෝ වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒකෙන් 62%ක්මයිදි බැංකු අංශය. බැංකු අංශය right 62%ක් right. ඔය ටේබල් එකේ පේනවා. එතකොට 2%ක් අයිති වෙනත් අංශ වලට 68යි. එතකොට මහා බැංකුව සතුව වත්කම් වලින් 10%ක් තියෙනවා. එතකොට 68යි 15ක් තියෙනවා මේගොල්ලන්ට කාටද සේවක අර්ථසාධාරණ සහ වෙනත් විශ්‍රාම වැටුප් පරමුදල්. ඔය විදිහට තමයි මේක සමන්විත වෙන්නේ. දල වශයෙන් මේක තියෙන්නේ මේ හරියටම 100% ඇවිල්ලා නැහැ මම හිතන්නේ. කොහොම හරි බැංකු අංශය ගත්තොත් බැංකු සංඛ්‍යාව right බැංකු සංඛ්‍යාව මෙතන මොකද වෙලා තියෙන්නේ? සමස්ත වත්කම් වල වාර්ෂික වර්ධනය අඩු වෙලා තියෙනවා 6.2කින්. බැංකු සංඛ්‍යාවත් ඒ කියන්නේ ශාඛා සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය ඒක නම් වැඩි වෙලා තියෙනවා 16.5කින්. සමස්ත වත්කම් වල සමස්ත වත්කම් වලට ද්‍රවශීල වත්කම් liquid assets. ඒතකොට ඒකේ වැදගත්කම මොකක්ද කියන අපි ඊළඟ පාඩමෙන් කරනවා liquid assets. අපිට දැන් තියෙනවා ද්‍රවශීල වත්කම් විධානය කියලා එකක්. අපි ද්‍රවශීල වත්කම් විධානය කියන පාඩමෙන් ඒක අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ කලබල වෙන්න එපා. අපි ඒක කතා කරනවා. මෙතන මට කියන්න ඕන දැන් බලන්න මේකේ සමස්ත වත්කම් වලට ද්‍රවශීල වත්කම් අනුපාතය වැඩි වෙලා 28.9කින්. වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය අඩු වෙලා. ඒ කියන්නේ return on assets right වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය අඩු වෙලා තියෙනවා. ඒ වගේම දල අක්‍රියන අනුපාතය ඒ කියන්නේ NPL ඒක වැඩි වෙලා තියෙනවා 4.7 දක්වා right. ඒ පැත්තෙන් ඒක තියෙනවා බැංකු අංශය. සේවක අර්ථසාධක අරමුදලේ කාර්ය සාධනය. ඒවා වෙන වෙනම සමස්ත ගිණුම් සංඛ්‍යාව right මිලියන. හරිද? මිලියන 126යි 3යි. sorry 19කින් වැඩි වෙලා තියෙනවා right. මිලියන 19ක්. සමාජික ගිණුම් සංඛ්‍යාව මිලියන 19යි. ඒ ප්‍රමාණය මිලියන ලක්ෂ 190. ඊළඟ සමස්ත වත්කම් වල වාර්ෂික වර්ධනය 11යි. වාර්ෂික දායකත්වය ඒ කියන්නේ ආයතන වලින් ගෙවන මුදල් ප්‍රමාණය සේවකයන්ගෙන් සහ සේවකයන්ගෙන් බිලියන right වැඩි වෙලා තිනවා ওই ප්‍රමාණය. ඊට පස්සේ ප්‍රතිගෙවුම ඒ කියන්නේ රිෆන්ඩ් කරන ඒවා සමාජිකයන් විශ්‍රාම යෑමේදී උන්ගේ මුදල් ආපසු ගෙවීම ওই ප්‍රමාණය. ඊට පස්සේ ආයෝජන මත ප්‍රතිලාභ return to investment right 10.7කින් වැඩි. සමාජික ගිණුම් සඳහා ගෙවූ පොලි අනුපාත ඒක අඩු වෙලා තියෙනවා 9.3 දක්වා. එතකොට මේකේ සේවක අර්ථසාධන වල කාර්ය සාධන ඔක අපිට වෙනම පාඩමක් තියෙනවා. අපි මේ පාඩම තාම කරලා නැහැ. EPF එක ගැන අපි ඒක වෙනම බලනවා right. ඊළඟට ඒ පැත්තෙන් ඒ දෙක තියෙනවා. මේ පැත්තෙන් රක්ෂණාංශය right රක්ෂණාංශයේ කාර්ය සාධනේ පහලින් තියෙනවා. වෙනත් කියලා මෙතන වැටෙන්නේ ඒකක භාර ප්‍රාථමික අලෙවිකරුවන් කොටස් තරයවකරුවන් ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම යන ආදී වශයෙන් කාණ්ඩයෙන් සමන්විත වෙනවා මේ වෙනත් කාණ්ඩය. එතකොට රක්ෂණාංශයේ කාර්ය සාධනේ right මේකේ තියෙනවා දල ලියාහල වාර කියන්නේ වාර්ෂික වර්ධනය. ඒකේ වර්ධනය නෙවෙයි ඇත්තම තියෙන්නේ පල්ලෙහා යෑමක් තියෙන්නේ. එතකොට සමස්ත වත්කම් වල වාර්ෂික වර්ධනය ඒක 11කින් වර්ධනයක් තියෙනවා. රක්ෂණ සමාගම් සංඛ්‍යාව 28 දක්වා වැඩි වෙලා තියෙනවා. right ඊළඟට බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍යයකට නගින ඕගොල්ලන්ගේ අංශය. මොනවාද? ඒකේ 8කින් සමන්විත වෙන්නේ. ඒ කියන්නේ සමස්ත වත්කම් ප්‍රමාණයෙන් non banking sector එකට 8යි. right ඒතකොට මහා බැංකුව සතු 10ක් තියෙනවා. අර්ථසාධක ක්‍රම 15යි 25යි 8යි 33යි රක්ෂණාංශය 3යි 36යි මෙතන 2යි 38යි 62යි. එතකොට 100% සම්පූර්ණ වෙනවා. ওই විදිහට තමයි බෙදලා ගිලින වත්කම් වල පංගුව. සමස්ත මූල්‍ය ක්‍රමයේ වත්කම් වල පංගුව right. එතකොට ඕගොල්ලන්ගේ විෂයට අදාළ වෙන බැංකු නෝන අංශය 8යි. වත්කම් වල පංගුව ඕගොල්ලන්ගේ කොටස right. බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය සමාගම්ගේ කාර්ය සාධනය. මේකේ තියෙනවා. වත්කම් වල වාර්ෂික වර්ධනය, ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය, දල අක්‍රියන අනුපාතය, වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය. right ඒක වත්කම් මත ප්‍රතිලාභات අඩු වෙලා right. සමස්ත වත්කම් වල වාර්ෂික වර්ධනයත් අඩු වෙලා. ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය වැඩි වෙලා තියෙනවා.
දල අක්‍රියන අනුපාතේ ඒ වගේම වැඩි වෙලා තියෙනවා. දැන් බලන්නකෝ. දැන් බලන්න මෙතන සංසන්දනය කරන්න බැංකු නෝනාංශයේ අක්‍රියන 10.6යි. බැංකු අංශයේ 4.7යි. රයිට්? පේනවනේ මේ ටේබල් දෙක බැලුවම මේකේ 4.7යි. මොකේද බැංකු අංශයේ දල අක්‍රියනයි. බැංකු නෝනාංශයේ 10.6යි. එතකොට මොකද්ද මේකේ එන සිග්නල් එක? මම මේවා කියලා තියෙනවා ඔයගලන්ට. ඔයගොල්ලෝ දන්නවා අපේ විෂයට අදාළ වන බැංකු නෝන මූල්‍ය ආයතන එක්ක ගනුදෙනු කරනකොට non banking financial institution එක ගොඩක් වැඩ කරන risk loversලා. ඒ කියන්නේ අවදානම් දරන්න අය, අවදානමට ආදරය කරන අය. ඒ කියන්නේ අවදානම් දරන්න කැමති අය. අවදානම් අරගෙන ව්‍යාපාර කරන නිකුත් ආර්ථික කටයුතු නියැලෙන අය. ඒතකොට මේගොල්ලන්ගේ ඒ වගේම තමයි ණය ආපසු ගෙවීමේ ණය ආපසු අය කර ගැනීමේ හැකියාව සමහරට අපහසු වෙන්න පුළුවන්. ඒතකොට ඒ නිසා රිස්ක් ප්‍රීමියම් එකක් හැම වෙලේම මේගොල්ලෝ ලෝන්ස් වලට ඇඩ් වෙනවා. අපි මේවා කතා කරලා තියෙනවා මුල් පාඩම් වල. මේ අංශයේ ව්‍යාපාර ව්‍යුහය, ඒගොල්ලන්ගේ වත්කම් ව්‍යුහය, දැන් අපි මේ කතා කරන්නේ ව්‍යාපාර වල ස්වභාවය, ඒගොල්ලන්ගේ මේ ව්‍යාපාර වල කාර්යයන් ඒවා අපි කතා කරලා බේසිකලි ඒගොල්ලන්ගේ රිස්ක් එක වැඩි. ඒ නිසා අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ NPL එකත් ගොඩක් වෙලාවට වැඩි තත්ත්වයක් තියෙනවා. නෝවා තමයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලදී අහන්නේ. බැංකු අංශය සාපේක්ෂ සංසන්දනය කරද්දී සාපේක්ෂව බැංකු නෝනාංශයේ අක්‍රීය ණය අනුපාතයේ ඉහළ අගයක් ගනී. මේ සඳහා හේතුපාදක වන කාරණා සැකෙමින් පැහැදිලි කරන්න ලකුණු 5යි. අන්න ඒ වගේ ආවොත් ඕන මේ කාරණාත් උපයෝග කරන මේ ස්ටැටිස්ටික් උපයෝග කරන කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ බේසිකලි අපි දන්නවා අවදානම් දරන්න තමයි ගොඩක් බැංකු නෝනාංශ එක්ක ගනුදෙනු කරන්නේ. බැංකු අංශ එක්කත් ගනුදෙනු කරනවා. නමුත් ඒ නිසා මේ අංශයේ ඉක්මන් සේවාව, කඩිනම් සේවාව, ඒ වගේම පොලි මේ තැන්පත් ලබා ගන්න ඉහළ පොලියක් දීලා ඒතර ඒගොල්ලන්ගේ ණය අනුපාතය සාමාන්‍යයෙන් ඉහළ යනවා. ඒතර ඒගොල්ලන්ගේ ණය දෙන්නේ රිස්ක් මේ කොම්පොනන්ට් එකකට. ඒ කියන්නේ රිස්ක් ලවර්ස්නට ඒ ඔය සීලුම කාරණා බැලුවම ඒගොල්ලන්ගේ ගොඩක් වෙලාට අක්‍රිය ණය ප්‍රමාණය වැඩි වෙනවා. ඕක තමයි කාරණා. ඉතින් ඔය තැන් වලින් තමයි ප්‍රශ්න අහන්නේ. ඒ නිසා මේවා හරියට ධාරණය කරගන්න. මම කියන එක තේරෙනවා ඇති. ක්ලියර් ටූල් මම වේගෙන් කරනවා ටික මොකද මේ ඉක්මනට ඉවර කරන්න ඕන. ක්ලියර්. මේ කියන පොයින්ට්ස් ආව නේද ඔයගලන්ට? ඔළුවට එනව නේද? කියන පොයින්ට්ස් එනව නේද? yes okay right මම දැන් හැම වෙලෙම කරපු පාඩම් වල තියරිටිකල් පැත්තේ කරපුවා මේ ස්ටැටිස්ටිකලි සංසන්දනය කරලා පෙන්නන්නේ දැන් right දැක්කනේ NPL බැංකින් සෙක්ටර් එකේ අඩුයි සාමාන්‍යයෙන් non banking sector එකේ වැඩි මං කියව එකට හේතුව ඔය වගේ තැන් වලින් ප්‍රශ්න අහන්න පුළුවන් ඊළඟට අනික් කියවන දැන් ඒගොල්ලන්ගේ වත්කම් පංගුව බැංකු අංශය ගොඩක් වර්ධනය වෙලා රට පුරා ව්‍යාප්ත වෙලා ඒගොල්ලන්ගේ බ්‍රාන්ච් හැමතැනම නගරවල ගම්දනවල හැමතැනම තියෙනවා ශාඛා සංඛ්‍යාව වැඩි ඒ වගේම රාජ්‍ය බැංකු තියෙනවා පෞද්ගලික අංශ බැංකු තියෙනවා නමුත් non banking finance company leasing company සංඛ්‍යාත්මකව අඩුයි branches ගණනත් අඩුයි එතකොට ඒගොල්ලන්ගේ asset base එකද customer base එකද deposit portfolio loan portfolio හැම එකම අඩුයි සාපේක්ෂව banking sector. එතකොට ඒ වගේ තමයි වත්කම් ප්‍රමාණයත් අඩුයි සමස්තක. නමුත් ඒගොල්ලොත් යම් රෝල් එකක් economy එකේ ආර්ථික කඩවල කරනවා. ඒක තමයි මට කියන්න ඕනේ. ඉතින් මේවා ස්ටැටිස්ටිකලි මේවා ගැන ඕගොල්ලන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ කාරණා කියන්නේ right. අලුත්ම data මේ තියෙන්නේ right. මම නෙවෙයි හරිනම් ඕගොල්ලෝ මේවා හොයලා බලලා මේවා හොයා ගන්න ඕන. මම මේ උදව්වක් ඇට මේ ටක් ගාලා මේ ටික කරන්නේ right. හැමදාම මේවා කරන්න බෑ. හැම පාඩමකටම මේවා කරන්න බෑ. ඕගොල්ලන්ට මඟ පෙන්වීම කරන්න පුළුවන්. ඕගොල්ලෝ ඒවා බලලා ඒ දේවල් අවබෝධ කරගන්න අවශ්‍යයි right. right. ඊළඟට අපි ඉන්නේ මෙන්න මෙතන right. ඊට පස්සේ ඒකත් හරි. අපි කතා කරා right. හරි. ඊට පස්සේ අපි යනවා සංඛ්‍යා සරණක් මූල්‍යාංශයේ සමස්ත වත්කම්. මොන්න තියෙන අලුත්ම මේක මම කලින් අර මුලම පාඩම ඉන්ට්‍රොඩක්ෂන් එකේ මම ටිකක් කළා. බැංකු අංශය, තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන, විශේෂ මූල්‍ය ආයතන, ගිවිසුම්ගත ඉදිරි කිරීමේ ආයතන. ඒ ආදී වශයෙන් මේ ටේබල් එක මම එක්ස්ප්ලেইন කරා. right. ගිවිසුම්ගත ඉදිරි කිරීමේ ආයතන. මේ තමයි categories of ලංකාවේ financial sector එකේ categories. ඒ කියන්නේ මේ category කියන්නේ මේ වර්ගීකරණ මොනවාද වර්ගීකරණ? එක වර්ගීකරණයක් බැංකු අංශය. ඒකට මහ බැංකුවත් ඇතුළුව වාණිජ්‍ය බැංකු විශේෂ බැංකු ආයතන. ඒගොල්ලන්ගේ ප්‍රතිශතාත්මකව තියෙනවා මොනවාද? සමස්ත වත්කම් ප්‍රමාණය බිලියන වලින් right බිලියන වලින් ප්‍රතිශතාත්මකව තියෙනවා සංඛ්‍යාත්මකව තියෙනවා 2018යි 19 සංශෝධනය කළා. පේන ඕගොල්ලන්ට වැඩි වෙලාද අඩු වෙලා. මේවා මට එකකින් කතා කරන්න බෑ. ඕගොල්ලෝ බලා ගන්න මේ right බලලා අවබෝධ කරගන්න. ඊළඟට තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන. ඒ කියන්නේ ඕගොල්ලෝ මුදල් සමාගම් ග්‍රාමීය බැංකු සකසුරම නැදෙන මේ දෙකින් මේක ඇතුලේ තියෙනවා තැන්පතු බාර ගන්න අනික් මූල්‍ය ආයතන. ඒ කියන්නේ බැංකු නොවන. ඒතර මේවයි රෙගුලේටර්ස්ලා වෙනස්. මුදල් සමාගම් වල මහ බැංකුව, ස්වල්පකාර ග්‍රාමීය බැංකුව සකසුරම සමිතිය වල ස්වල්පකාර කොමසාරිස්. ඒ වගේම විශේෂ මූල්‍ය ආයතන, කල්බද මූල්‍ය කරන ප්‍රාථමික අයෝජ්‍ය කරන කොටස් තරව කරවන්න ඒකක බාර ඒවයි වර්ගීකරණ මේවා මතක තියාගන්න ඕගොල්ලෝ. මේවෙන් පොඩි පොඩි ප්‍රශ්න අහන්න පුළුවන්.
ගිවිසුම් ගත කිරීම ආයතන රක්ෂණ සේවකර්සාද කර මුදල නියුක්තයන්ගේ බාර මුදල අනුමත විශ්‍රාම ඔය ආදී වශයෙන් ඒ වගේ ඩේටා වත්කම් වල සංයුතිය 18 19 සංසන්දනාත්මකව තියෙනවා බලා ගන්න. මේවයි ගණන් වලින් අහන්නේ නැහැ, මේ ඉලක්කම් අහන්නේ නැහැ ඔයගොල්ලන්ගේ. මට මේක උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ට පෙන්වන්න මේ ට්‍රෙන්ඩ් එක. 18ට සාපේක්ෂව 19 මේවා වර්ධනීය තත්ත්වයක්ද පසුගාමී තත්ත්වයක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට බැලුවම දත් වලින් පේන්නේ මේ සමස්ත මූල්‍යාංශයේ වර්ධනීය තත්ත්වයක් තමයි තියෙන්නේ. වත්කම් වැඩි වෙලා ඒ වගේ මේ ප්‍රතිශතාත්මක අගයන් සමහරට අඩු වැඩි වීම වෙලා තියෙන පුළුවන් බලා ගන්න ඕනේ. රයිට්? හරි. රයිට්. හරි. ඒක මම කතා කරා. රයිට්. ඊට පස්සේ ඊළඟට යනවා අපි. ඊළඟට මේකේ මේ තියෙනවා මේ යටින් දාලා තියෙනවා මූලයන්. මූලයන් ගත්තේ මොනවද කියලා බලන්නකො මේකත් හොඳ දෙයක් ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. දැන් බලන්නකො දත්තනොමැතිකම හේතුවෙන් ඒ කතන්දර එහෙම තියෙනවා. බැංකුවල ප්‍රාථමික අලෙවිකාර ඒකක. බැංකුවල ප්‍රාථමික අලෙවිකාර ඒකක මේ තොරතුරු විශේෂ කාරණා කීපයක් මේකේ වැදගත් වෙනවා. බැංකුවල ප්‍රාථමික අලෙවිකාර කියන්නේ සමහර ප්‍රාථමික අලෙවිකරණ හැට වැඩ කරනවා බැංකුත්. ඒතර ඒගොල්ලන්ගේ ඒවා ඔය ඈ කියලා නම් කරලා තියෙන ඒවා. ඊළඟට ඒවයි තියෙනව මොනවාද? බලපත්ලාභී වාණිජ්‍ය බැංකු යටතේ වාර්තා වන බැවින් එම ඒකකවල වත්කම් සහ එන්ටර්ප්‍රයිස් සිකියුරිටි PLC සමාගමේ වත්කම් ඇතුළත් කර නොමැත. ඒ වගේ දේවල් තියෙන ඒවා ඔයගොල්ලෝ මේ රිෆර් කරන්න මේ ෆුට් නෝට්ස්. ආයෝජන කළමනා කරන ආන්තික සැපයුම් කරන ප්‍රාරක්ෂකින් සහ ණය ශ්‍රේණිගත කිරීම ආයතන ඇතුළත් වේ. ඒ කියන්නේ E එකේ. අපි ඒව වෙනම කතා කරලා දිනවා ඔයගොල්ලෝ එක්ක. දත්තනොමැති කතාවක් තියෙන. ඊට පස්සේ මෙතන තියෙනවා මූලයන්. ශ්‍රී ලංකා මහ බැංකුව. කවුද මේ? මෙයා බැංකුව හා බැංකු නොවන මූල්‍ය ආයතන වල රෙගියුලේටර්. මහ බැංකුව. සෝපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. කවුද? ග්‍රාමීය බැංකුව සකසුරන් සංවර්ධන රෙගියුලේටර් නියාමකයා. කම්කරු දෙපාර්තමේන්තුව. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව. මේගොල්ලෝ කවුද? කම්කරු දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම EPF ETF වල රෙගියුලේටර්. සේවා නියුක්තයන්ගේ බාර මුදල් මණ්ඩලය ඒ දෙකෙන්. රක්ෂණ නියාමන කමිෂන් සභාව. රක්ෂණ ආයතන වල නියාමකයා. සනස මහ සංගම. ඒ කියන්නේ සනස ආයතන බලන ඒගොල්ලන්ගේ සංගමයක් තියෙනවා. ශ්‍රී ලංකා සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව SCC. කියන්නේ කොටස් වෙනපොළ ආයතන වල නියාමකයා. ශ්‍රී ලංකා ඒකක බාර සංගමයේ විවසාය ප්‍රාග්ධන ඔය ආදී වශයෙන් මූලයන් ගත්තා. මේවා අතර නියාමකයොත් ඉන්නවා ඒගොල්ලන්ගේ සංවිධානත් තියෙනවා. ඒව ගැන ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න අවශ්‍යයි. රයිට්? මතන කිය ඇති ඔයගොල්ලන්ට මට වේගින් කරනවා. රයිට්? එතන බැංකු ශාඛා සහ අනිකුත් බැංකු ඒකක ව්‍යාප්තිය. මේ තියෙන බැංකුයි බැංකු ශාඛා සහ අනිකුත් බැංකු ඒකක වල ව්‍යාප්තිය 18 19 අවසානයේද ආයන්න රයිට්? වර්ගීකරණය බලපත්තාපි වාණිජ්‍ය බැංකු. රයිට්? ඒගොල්ලන්ගේ දේශීය කොහොමද විදේශීය කොහොමද? එතකොට 18 කොහොමද 19 කොහොමද? ඒවා බලා ගන්න පොඩ්ඩක්. ඊළඟ වශයෙන් මතක තියාගන්න බලන්න. රයිට්? විදේශ බැංකු. මුළු බලපත්ලාභී වාණිජ්‍ය බැංකු එක්ක සංඛ්‍යාව. ඒ කියන්නේ බ්‍රාන්චස් එක්ක ඔක්කොම ගන්න. ශාඛා. රයිට්? දේශීය බැංකු, විදේශීය බැංකු. ශිෂ්‍ය ඉතුරුම මේකක. රයිට්? දැන් ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර. දැක්කනේ? 4644 ඉඳලා 5154 දක්වා වැඩිලා. මොනවද මේ කියන්නේ? ෆයිනෑන්ෂල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. මූල්‍ය යටිතල පහසුකම්. ඒවා ඇත්තට වර්ධනය වෙලා 4600 ඉඳලා සංකීර්ණ ටෙල යන්ත්‍ර 5100 දක්වා 154 දක්වා වැඩි වෙලා. ඒතර මේකේ තියෙන කාරණා ගැන ඔයගොල්ලෝ අවධානය ඉන්න මේ පාඩම මම කළා. මොකද්ද පාඩම? ගෙවීම පියවීම පාඩම. මේක අපි කතා කරා ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර කොමන් ස්විච් එක තියෙන්නේ. ඒ කියන්නේ එක ස්විච් එක. ඒතර මේකෙන් වෙන්නේ මොකද්ද? මේකෙන් ගොඩක් වෙලාවට ඕනම බැංකුවක ඕනම කාඩ් එකක් තියෙනකොට වෙනත් ඕනම මැෂින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ලංකාව පුරාම තියෙන ශාඛා මේ ATM වල ඕනම ඒ කොමන් ස්විච් එකේ ඉන්න ඕනම බැංකුවක ගනුදෙනු කරුවෙකුට ඕනම ATM එකක් යූස් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ බැංකුවේ ATM එකක හැබැයි ගාස්තු අය ගන්නවා. අපි ඒක කතා කළානේ. ඒ වගේ පහසුකම් තියෙනවා. ඒවා ගැන ඔළුවේ තියාගන්න ATM. ඒවා ෆයිනෑන්ෂල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් රයිට්? රයිට්. ඊට පස්සේ බලපත්ලාභී විශේෂ බැංකු. මුළු බලපත්ලාභී විශේෂ බැංකු සංඛ්‍යාව. ඒ number of banks. ඊට පස්සේ ජාතික මට්ටමේ ඉතිරි කිරීම බැංකුව එකයි. ඒ කියන්නේ ජාතික ඉතිරි කිරීම බැංකුව. නිවාස ණය ආයතන දෙකයි. උගස් බැංකුව, නිවාස සංගදන මූල්‍ය සංස්ථා බැංකුව. අනිකුත් බලපත්ලාභී විශේෂ බැංකු තවත් වර්ග හතරක් තියෙනවා. ඒක අඩු වෙලා තියෙනවා මේ 19 අවුරුද්දේ 3 දක්වා. මුළු බලපත්ලාභී විශේෂ බැංකුව එක සංඛ්‍යාව. ඒගොල්ලන්ගේ බ්‍රාන්චස් රයිට්? ඒගොල්ලන්ගේ සංකීර්ණ ට්‍රේල යන්ත්‍ර. ඒවත් වැඩිවීමක් වෙලා තියෙනවා. එතන මුළු බැංකු ශාඛා සහ අනිකුත් බැංකු එක සංඛ්‍යාව. ඒකත් 6800 ඉඳන් 7300 වැඩි වෙලා තියෙනවා. මුළු ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර සංඛ්‍යාව 5020 ඉඳලා 5570 දක්වා වැඩි වෙලා තියෙනවා. මේවා ගැන අවධානයෙන් ඉන්න. රයිට්. බැංකු අංශයේ වත්කම් සහ වක්කීම් සංයුතිය. බැංකු අංශයේ වත්කම් වක්කීම් සංයුතිය මේක ගොඩක් වෙලාවට වැදගත් වෙන්න පුළුවන් බැංකින් කොමර්ෂල් බැංකින් වලට අනිත් විෂය වැදගත්. ඒක බලා ගන්න ඕනේ. රයිට්. වත්කම් වක්කීම් සංයුතිය කොහොමද වෙලා තියෙන්නේ බලා ගන්න. රයිට්. ඊළඟට බලපත්ලාභී මුදල් සමාගම විශේෂ කල්බදු මූල්‍ය සමාගම ශාඛා ව්‍යාප්තිය පළාත් අනුව අන්න
බ්‍රාන්ච් නෙට්වර්ක් එක අපේ විශේෂය. බැංකු නොවන මූල්‍ය ආයතන, මුදල් සමාගම්, කල්බොත් සමාගම්. ශාඛා ව්‍යාප්තිය පළාත් අනුව. දැන් බලන්න උඩේකේ තියෙන්නේ මොනවද? ඊට උඩින් අපි දැක්කා බැංකු ආයතනවල තියෙන ඒකක සංඛ්‍යාව, right? ඒවා සංසන්දනය කරන බැංකු නොවන ආයතනත් එක්ක ඔයගොල්ලෝ හැම විටම, right? ඒ ටේබල්ස් ළඟ තියෙනවා. දැන් බලන්න මෙතන මෙතන මේගොල්ලන් බලපත්ලාභී මුදල් සමාගම් විශේෂ කල්බොත් සමාගම් ශාඛා ව්‍යාප්තිය. දැන් එකතුව 18 අවසානයේ 1373යි. බ්‍රේක් අප් එක තියෙනවා පළාත් වශයෙන් කොහොමද? වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ කොහෙද? වැඩිම ශාඛා ප්‍රමාණයක් තියෙන්නේ මේකේ හැටියට නම් මධ්‍යම නේද? මධ්‍යම. sorry බස්නාහිර 446යි. බස්නාහිර. සමස්තය 1373යි. බස්නාහිර වැඩි. සාමාන්‍ය වැඩි. ඊළඟට ඒක 19 දී 480 දක්වා බස්නාහිර වැඩිලා අනිත් තැන් වලත් වැඩි වෙලා තියෙනවා හෝ අඩු වෙලා සමහර තැන් වල අඩු වෙලා සමහර තැන් වල ඒ ගණන්මයි ඒ විදිහට. ඒතකොට සමස්තය 1432 දක්වා වැඩි වෙලා තියෙනවා. වසර තුල වෙනස දාලා තියෙනවා. මොනවද මේ? ශාඛා ව්‍යාප්තිය, right? එතකොට බැංකු අංශයක බැලුවම ශාඛා ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩුයි. ඒක තමයි අපි පේන්නේ ඔගේ, right? ඊළඟට බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය සමාගම් අංශයේ වත්කම් සහ වක්කීම් සංයුතිය. ඒගොල්ලන්ගේ කොහොමද වත්කම් වක්කීම් තියෙන්නේ කියලා මේ ටේබල් එකේ තියෙනවා. 18 19 තියෙනවා වෙනස දාලා තියෙනවා, right? එතකොට ණය අත්තිකාරම් වත්කම් පැත්තේ ණය අත්තිකාරම් ආයෝජන වෙනත් දේවල්. එහෙමනේ තියෙන්නේ. වක්කීම් පැත්තේ තැන්පත් ණය ගැනීම ප්‍රාග්ධන මූලිකා. කියන්නේ tier 1 tier 2 ඇතුළු වෙනත්. ඒතර ඒ අනුව කොහොමද මේගොල්ලන්ගේ වත්කම් සහ වක්කීම් සංයුතිය කොහොමද කියලා මේකේ මේ ටේබල් එකේ තියෙන එක බලා ගන්න ඕනේ. ඊළඟට මේක වැදගත් අනිත් පැත්ත වැදගත් බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් අංශයේ සේවාවන් අනුව සපයන ලද සමස්ත ණය සහ අත්තිකාරම්. දැන් මේ වෙනකන් කතා කරපු ටික මේ ටේබල්ස් එක මම වේගෙන් කරා. මේ වගේ මොනවද ගැටලු තියෙනවද? ක්ලියර් මම හිතන්නේ පැහැදිලි වෙන්න ඕන. clearly shows the difference between banking sector and the non-banking sector. I think you will have idea. Clear to all. Previous statistic data information. Yes. Previous. Okay. Udeni. Right. අනිත් තරත් තේරෙන්නේ නැහැ, right? අවික්මට යන පාඩමට. දැන් මේක වැදගත්. මොනවාද? බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍යකට සමාංශයේ සේවාවන් අනුව සපයන ලද සමස්ත ණය සහ අත්තිකාරම්. ඒගොල්ලන්ගේ මේකේ පැහැදිලිව මේ chart එක බැලුවම මේක බැලුවම මේ පේනවා ඔයගොල්ලන්ට මේගොල්ලන්ගේ බිස්නස් මොඩල් එක මොකක්ද කියලා. කාගේද? කල්බදු සමාගම් මුදල් සමාගම් මූල්‍ය කල්බදු. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ලීසින්. බලන්න කොයිතරම් තියෙනවද කියලා. right? කොයිතරම් තියෙනවද? right? බිලියන වශයෙන් ගත්තොත් right? ඒගොල්ලන්ගේ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය බිලියන 632යි 636යි 19යි 18යි කලස් දෙකෙන් පෙන්නන්නේ, right? හරි? 632යි 19 18 636යි. එතකොට 18ට වඩා 19 යම් ප්‍රමාණයක පොඩි අඩුවීමක් තියෙනවා. බිලියන 4ක විතර අඩුවීමක් තියෙනවා. ඒ සමස්ත ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වැඩි ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ ණය අත්තිකාරම් වල ඇතුළත් වෙනවා මූල්‍ය කල්බදු. කුලී පිට යනවා. ඊටම අඩුයි. පැහැදිලිව පේනවා. සුරකුම් ණය සහ අත්තිකාරම්. ඒ කියන්නේ with collateral and loans and advances with collateral. ඒ කියන්නේ ණය සහ අත්තිකාරම් සුරකුම් සහිතව දෙන. සුරකුම් ණය සහ අත්තිකාරම්. ඒතර බිලියන ප්‍රමාණය තියෙනවා. කහ පාටෙන් තියෙන 18 19 basically පැහැදිලිව පේනවා අඩු වෙලා තියෙනවා අඩුවක් තියෙනවා. ඒ උකස් ණය. ඒක නම් 19 වැඩි වෙලා තියෙනවා උකස් ණය. ඒ කියන්නේ වැඩිපුර මිනිස්සු බඩු උකස් තියලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට බැරි අමාරුකම් වැඩි වෙලා කියලා තමයි හිතා ගන්න පුළුවන්. එහෙම බැලුවොත්. සුරකුම් ණය මත අත්තිකාරම් නම් 19 අඩු වෙලා. කොලැටරල් එක. ඊට පස්සේ වෙනත් ප්‍රමාණයක් දේපල මත ණය දීම. සුළු ප්‍රමාණයක් තියෙනවා. තැන්පතු මත ණය දීම. ඒ කියන්නේ කෑෂ් බෑක් ලෝන්ස්. ඒ කියන්නේ කොලැටරල් එකට ඩිපොසිට් තියානේ ඒක අපේට තියාගෙන ණය දීම. ඒ කියන්නේ FDs වලට එහෙම. ඒකත් බොහොම ළඟ ප්‍රමාණයක් තියෙන ලොකු වෙනසක් නැහැ අවුරුදු දෙකේ. ඒක දැන් පේනවා මොකද්ද මේකේ ඉගෙන තියෙන මේකෙන් පෙන්නන සංඛ්‍යාත්මකව පෙන්නන තත්ත්වය මොකද්ද? මේ බැංකු නොවන මූල්‍ය ආයතන ශේෂ්ත්‍රයේ ණය සහ අත්තිකාරම් කියන්නේ වත්කම්. ඒගොල්ලන්ගේ වත්කම් ව්‍යුහයේ වැඩි ප්‍රමාණයක් සමන්විත වෙන්නේ මූල්‍ය කල්බදු සහ සුරකුම් මත දෙන ණය සහ අත්තිකාරම්. අනික් ඒවා යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් වැඩිම ප්‍රමාණයක් ඒගොල්ලෝ ණය ලබා දෙන්නේ
සුරකුම් මත දෙන ණයාත්තිකාරණ සහ මූල්‍ය කල්බදු. ඒකල බිස්නස් මොඩල් එක ඒකයි. මේ උකස් ණයත් යම් ප්‍රමාණයක් තියෙනවා. දීපල මත ණය දීමුත් යම් ප්‍රමාණයක් තියෙනවා. පොඩි ප්‍රමාණයක් temපතු මත ණය දීමුත් තියෙනවා. නමුත් බේසිකලි ඒගොල්ලන්ගේ බිස්නස් මොඩල් එකේ ඒගොල්ලන්ගේ බිස්නස් වල වැඩි කොම්පොනන්ට් එකක් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ සුරකුම් මත ණයාත්තිකාරණ දීම මූල්‍ය කල්බදු. ඒක මේකෙන් ප්‍රූව් වෙනවා ඔයගලන්ට මේ ස්ටැටිස්ටික් වලින්. ක්ලියර්. ඊළඟට බලපත්ලාභී මුදල් සමාංශයේ තැන්පතු වල සංයුතිය. තැන්පතු මේකෙත් යමක් ඉගෙන ගන්න තියෙනවා. කියන්නේ ඩිපොසිට් මේ ස්ට්‍රක්චර් එක. කාගේද? මූල්‍ය සමාගම් අංශය. දැන් බලන්නකෝ මේකේ 18 19 සංසන්දනාත්මක වටිනාකම තියෙනවා සංයුතිය ප්‍රතිශතාත්මකව තියෙනවා. ස්ථාවර තැන්පතු ගත්තොත් රයිට් 18 681යි රයිට් 19 722 දක්වා වැඩි වෙලා තියෙනවා මොනවාද ස්ථාවර තැන්පතු FDs. ඉතුරුම් තැන්පතු ඒක අනික් පැත්තට තියෙන්නේ 18ට වඩා යම් ප්‍රමාණයක් අඩු වෙලා. තැන්පතු සහතිකපත් දල වශයෙන් 0.9ක ප්‍රමාණයක් තියෙන බිලියන. රයිට් ඒ ගාන පර්සන්ටේජ් එකත් ඒ ගානම අර ඉතුරුම් තැන්පතු පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. නමුත් FDs වල අතන සංඛ්‍යාත්මකව වැඩි වෙනවාද ප්‍රතිශතාත්මකව බොහොම සුළු ප්‍රමාණයකින් තමයි වැඩි වෙලා තියෙන්නේ. රයිට් මොනවාද මේ මූල්‍ය මුදල් සමාගම වශයෙන් තැන්පතු වල සංයුතිය. මොකද්ද මේකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම? මේ ස්ටැටිස්ටික් වලින් පෙන්වුම් කරන්නේ මොකද්ද? මේගොල්ලන්ගේ තැන්පත් වල වැඩි ප්‍රමාණයක් සමන්විත වෙන්නේ මොනවද? FDs වලින්. ඒතර FD සාමාන්‍ය ඉතිරි කිරීම වලට වඩා වැඩි පොලියකට තමයි FDs ගන්නෙ. වැඩි පොලියක් ඔෆර් කරන්න ඕනේ FDs ගන්න. ඒතර ඒගොල්ලන්ගේ cost of funds වැඩි. අරමුදල් පිරිවැය වැඩි. ඇයි? වැඩි පොලියක් දීලා අරමුදල් එකතු කරන්න. බැංකුවක වෙන්න පුළුවන් වෙනත් මූල්‍ය ඇදෙන්න පුළුවන්. ඊට වැඩි FD වලට වැඩි පොලියක් දෙනවා. දැන් මේ දවස්වල මුදල් සමාගම් වල සාමාන්‍ය පොලිය අඩුයි මේ දවස්වල. නමුත් බැංකුව වලට සාපේක්ෂව මුදල් සමාගම් වල පොලිය ස්ථාවර තැන්පතු සහ පොඩ්ඩක් වැඩි. එතකොට ඒ අනුව ණය දෙනෙත් ඒගොල්ලෝ මේ පාජින් එක තියාගෙන. එතකොට වැඩි ප්‍රතිශතයකට. එතකොට ඒක තමයි ඒගොල්ලන්ගේ හැඩරුව. ඒගොල්ලන්ගේ විදිය. ඒ කියන්නේ රිස්ක් කට්ටියත් එක්කනේ වැඩ ගන්න. එතකොට ඒ රිස්ක් ප්‍රීමියම් එකක් එනවා. ඒ වගේම තැන්පත් අරමුදල් පිරිය වැඩි නිසා ඒ අනුව මාජින් එක වැඩියෙන් තියාගන්නවා. ඒ වගේ ওই කාරණාත් එක්ක අක්‍රීය ණය මම කතා කරේ අක්‍රීය ණය වැඩි වුණොත් ඒ පාඩුවත් අල්ල ගන්න වැඩිපුර ණය පොලියෙන් වැඩි කරලා අල්ලනවා. ඒ වගේ නොඑක් කාරණා තියෙනවා. එතකොට මේවා තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මූලිකාංග, මූලික දේවල්. ඒකයි මේ ස්ටැටිස්ටික් දාලා පෙන්නන්නේ, රයිට්? බැංකු අංශය හා සාපේක්ෂව බලද්දී මේගොල්ලන්ගේ ඉතුරු අංශය, ඒ කියන්නේ ඩිපොසිට් පෝර්ට්ෆෝලියෝ එකේ වැඩි පර්සන්ටේජ් එක 70 ගානක් 80ට කිට්ටු ගානක් වගේ තියෙන්නේ ස්ථාවර තැන්පතු. එතකොට ඉතිරි කියන තැන්පතු අඩුයි. එතකොට ඒගොල්ලන්ගේ ඇවරේජ් cost of funds එක cost of funds වැඩි. ඇයි? වැඩියෙන් තියෙන්නේ ස්ථාවර තැන්පතු වැඩි පොලියක් දීලා යනවා. අඩුවෙන් තියෙන්නේ සාමාන්‍ය ඉතිරි කිරීම අඩු පොලියක් දීපුවා. එතකොට ඒගොල්ලන්ගේ cost of funds වැඩි. අරමුදල් පිරිවෙයි වැඩි. බැංකු අංශයේ තියෙන්නේ ඉතිරි කිරීම වැඩි. ස්ථාවර තැන්පත් යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් එතකොට ඒගොල්ලන්ගේ cost of funds ඒ පැත්තෙන් බැලුවමත් අඩුයි. ඇයි? සාමාන්‍ය ඉතිරි කිරීම වැඩියෙන් තියෙනවා. ස්ථාවර තැන්පත් යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ජංගම ගිණුම් තියෙන නිසා බැංකු වලට ජංගම ගිණුම් වලට පොලියක් ගෙවන්නේ නැහැ. zero interest. එතකොට ඒ funds උත් එකතු වුණාම ඒගොල්ලන්ගේ අරමුදල් පිරිවැය compared to non banking sector අරමුදල් පිරිවැය අඩු. මේවා අපි කතා කරලා තියෙනවා මේ කාරණා. මේවා දැන් statistically පෙන්වන්නේ මේ. ඒතර මේවා තමයි බැංකු අංශයට තියෙන disadvantages, non banking පැත්තට තියෙන advantages. ඒ වගේම risk පැත්තේ බැංකුව පැත්තේ risk එක අඩු වෙන්න පුළුවන් සමහරවිට non banking පැත්තේ risk එක වැඩි වෙනවා. ඔය වගේ කාරණා ඔළුවේ broad picture එක තියාගන්න ඕන. clear? right? clear. මේවා ඉගෙන ගන්න තියෙන ඒවා, right? ඔය තියෙන්නේ තැන්පත් ගාන 100% ගත්තොත් 90 ගානක් විතර තියෙන්නේ ස්ථාවර තැන්පත්. 4 ගානක් වගේ තමයි තියෙන්නේ ඉතුරුන් තැන්පත්, right? ඒක තමයි මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ, right? ඊළඟට බලපත්ලාභී මුදල් සමාගම සහ විශේෂ මූල්‍ය කාලබඩු මූල්‍ය සමාංශයේ අක්‍රීය ණය පහසුකම් සහ වෙන් කිරීම ආවරණයන්. ඒ කියන්නේ provisioning. කියන්නේ NPL and provisioning for the NPL කොහොමද තියෙන්නේ කියලා බලමු. දැන් බලන්න මේකේ තියෙන මේ පැත්තේ මේ වම් අත පැත්තේ උඩට තියෙන රුපියල් බිලියන වලින් මේ පැත්තේ ඉන්නේ 100 ගණන් right 15 ඉඳන්ම තියෙනවා 15 16 17 18 දාන්න මම කතා කරන්නේ වම් අත පැත්තේ තියෙන ටේබල් එක right වම් අත පැත්තේ ටේබල් එක දල අක්‍රීය ණය අනුපාතය ශුද්ධ අක්‍රීය ණය අනුපාතය right අනිත් පැත්තේ දකුණු පැත්තේ ටේබල් එකේ වෙන් කිරීම provisioning මුළු වෙන් කිරීම ආවරණ අනුපාතය දකුණු අක්ෂය වම් අක්ෂය මුළු වෙන් කිරීම ඊළඟට වම් අත පැත්තේ තියෙන ටේබල් එකේ chart එකේ වම් අත පැත්තේ තියෙන දල අක්‍රීය ණය ඊට පස්සේ මැද තියෙන දල අක්‍රීය ණය අනුපාතය කියන්නේ මේ දුඹුරු පාටෙන් පෙන්නන නිල් පාටෙන් පෙන්නන්නේ ශුද්ධ අක්‍රීය ණය අනුපාතය දකුණු අක්ෂය. මේවා දැන් බලමු කොහොමද සංහිතිය මේක හැඩරුව කොහොමද කියලා බලමු. දැන් මේකට ආවොත් මෙන්න මේ ටේබල් එකට ආවොත් මේ පැත්තේ රුපියල් බිලියන වලින් තියෙන මේ පැත්තේ 100ට ගණන් වලින් තියෙන මොනවද මේ
දල අක්‍රිය ණය මේ කහ පාට මේ සරෙන් තියෙන්නේ දල අක්‍රිය ණය right ඒ කියන්නේ gross NPL 15 1.6යි right 16 sorry මේ මෙතන තියෙන්නේ රුපියල් වලින් ගත්තොත් හරි බිලියන්ස් 47යි 4යි ඊට පස්සේ බිලියන 53යි 17 බිලියන 65යි 66ක් විතර 18 බිලියන 93යි 19 කොහමද බිලියන 127.6යි මොකද්ද මේකෙන් පෙන්වන්නේ දල අක්‍රීය අනුපාතය මේ ස්තර වලින් පෙන්වනවා මේ chart එකෙන් පෙන්වන එන්න අවුරුදු 7 19 දක්වා වැඩිලා තියෙනවා. ඒ කියන්නේ මේ gross NPL ප්‍රමාණය බිලියන්ස් වලින් ගත්තත් මේ විදිහට මේවයි පෙන්වන වැඩි වෙලා තියෙනවා. ඊළඟට නිල් පාටෙන් පෙන්වන්නේ මොකද්ද? sorry අපි බලමු දුරු පාටෙන් පෙන්වන්නේ දල අක්‍රීය අනුපාතය. gross NPL ratio අර කහ පාට ස්තරෙන් පෙන්වන්නේ දල අක්‍රීය ප්‍රමාණය බිලියන්ස් වලින්. දුරු පාට එකෙන් පෙන්වන්නේ දල අක්‍රීය අනුපාතය. gross NPL ratio දැක්කනේ 5.7 මෙතන බැලුවොත් 5.3 5.9 7.7 10යි 6 දක්වා 19 වෙද්දී වැඩි වෙලා තියෙනවා NPL. ඒක මොකද්ද මේක ඉන්ඩිකේට් කරන්නේ? ණය ආපසු ගෙවන එක ගෙවීම පැහැර හැරීම වැඩි වෙලා තියෙනවා එන්න මේ අවුරුදු වල. දැන් මේ නොයෙක් කාරණා බලපාන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය බලපාන්න පුළුවන්. ස්වභාවික විපත් බලපාන්න පුළුවන්. ආර්ථිකයේ යම් ආකාරයක ක්‍රියාකාරකම් නැහිටීම නිසා ව්‍යාපාර කඩාවැටීම නිසා ණය ලබා දීපු ආපහු දෙන්න බැරි වීම වෙන්න පුළුවන්. ඒ වගේ කාරණා බලපාන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒක හිතා ගන්න පුළුවන් නේ ඔයගලන්ට. දැන් ඒ කොහොමද හිතාගන්නේ? මේ අක්‍රීය ණය අනුපාතය වැඩි වීම. දැන් ඔයගොල්ලෝ දන්නවා දැක්කනේ බිස්නස් මොඩල් එකේ වැඩිපුර තියෙන ලීසින්. ඊළඟට දේපල සුරකුම්මත් දවා දෙන ණය සහ අත්තිකාරම්. ඒතර ලීසින් වැඩි ප්‍රමාණයක් තියෙනවා. ලීසින් අනිවාර්යෙන් ගන්නෙ මොනවද? සංචාරක ව්‍යාපාරයට, හෝටල් කර්මාන්තයට, වෙනත් ව්‍යාපාර වලට ප්‍රවාහන අංශයට. ඉතින් මේවා පහුගිය කාලේ තිබිච්ච කලබගැන එක ඒ අංශ හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. එතකොට ඒවට ඒ ආදායම් අහිමි වෙනවා. ඒතර මේ ණය මුදල් ලබා ආපහු ගෙවීම පැහැරින්න වෙනවා. ඒ කියන්නේ හිතාමතාම නෙවෙයි. නමුත් යම් ආකාරයකට සාධාරණ හේතු තියෙනවා. ඒතකොට අනිවාර්යෙන් දල අක්‍රීය ණය අනුපාතය ඉහළ යන්න පුළුවන්. ඒ කාරණා බලපාන්න පුළුවන්. ඒක තමයි පෙන්වන්නේ. ඒකෙන් පෙන්වන්නේ ඒක. right. ඊට පස්සේ නිල් පාටෙන් පෙන්වන්නේ ශුද්ධ අක්‍රීය ණය අනුපාතය. ශුද්ධ. right. මේ තියෙන්නේ ඒකෙත් යම් ප්‍රමාණයකට වැඩිවීමක් වෙලා තියෙනවා. වැඩිවීමක් වෙලා තියෙනවා. right. right. ඊට බලමු ප්‍රොවිෂනින්. වෙන් කිරීම. ඒ සඳහා වෙන් කිරීම. මේකේ වම් පැත්තේ තියෙනවා මේ කහ පාට අස්තර වලින් පෙන්නේ මුළු වෙන් කිරීම. right. 15 මේ ප්‍රමාණයෙන් වෙන් කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ වෙන් කිරීම කරලා තියෙනවා. right. ඒ කියන්නේ මේකට සාපේක්ෂව 15 මෙන්න මේ දල අක්‍රීය ණය ප්‍රමාණයට සාපේක්ෂව වෙන් කිරීම කරලා තියෙනවා මෙච්චර ප්‍රමාණයක්. එතකොට right ඒක තේරුම් ගන්න මේ විදිහට. ඒ වගේම 19 ගත්තොත් මෙන්න මේ ප්‍රමාණයට සාපේක්ෂව මෙච්චර ප්‍රමාණයක් වෙන් කිරීම කරලා තියෙනවා. 16 ගත්තොත් 17 ගත්තොත් මෙන්න මේ අක්‍රීය ප්‍රමාණයට සාපේක්ෂව මෙන්න මේ ප්‍රමාණයක් වෙන් කිරීම කරලා තියෙනවා. 18 ගත්තොත් මේ ප්‍රමාණයට සාපේක්ෂව මේ ප්‍රමාණය වෙන් කරලා තියෙනවා. ඒ වගේම 19 ගත්තොත් මෙන්න මේ ප්‍රමාණයට සාපේක්ෂව මේ ප්‍රමාණය වෙන් කරලා තියෙනවා. එතකොට බලන්න මේකේ එතකොට මේ එන්න මුළු වෙන් කිරීම වල වැඩිවීමක් වෙලා තියෙනවා. right වැඩිවීමක් වෙලා තියෙනවා. මොකද ණයත් වැඩි වෙලානේ. මේ අක්‍රීය ණයත් වැඩි වෙලානේ. එතකොට වෙන් කිරීමුත් වැඩි කරලා තියෙනවා. මේ අංශ වශයෙන්. ඒ කියන්නේ ප්‍රොවිෂනින්. මොනවයින්ද මේ ප්‍රොවිෂනින් කරන්නේ? ප්‍රොවිෂනින් කරන්නේ තමන්ගේ ලාභෙන්. ඇයි බැලන්ස් ෂීට් එකේ වර්ෂය අවසානයේ ලාභෙන් ඔක්කොම වියදම් කපා හැරලා බදු ගෙවල වුණාට පස්සේ ලාභ බෙදන්න තියෙන ලාභෙන් මේ වෙන් කිරීම කරන්න ඕන. ප්‍රොවිෂනින් කරන්න ඕන. ඒතර ඒ ලාභය තමයි මේ යන්නේ මේ විදිහට අක්‍රීය ණය වැඩි වීම නිසා ලාභයෙන් තමයි මේක අඩු වෙන්නේ. ඒතර මේ අක්‍රීය ණය වැඩි වෙන්න ආයතනයේ ආදායමට, ආයතනයේ ලාභදායීත්වයට, ආයතනයේ ක්‍රියාකාරීත්වයට, ආයතනයේ කාර්ය සාධනයට තදබල විදිහට බලපාන. දුරු පාන්නේ මුළු වෙන් කිරීම ආවරණය අනුපාතය. ඒ කියන්නේ ප්‍රොවිෂනින් රේෂියෝ එක. ඒක බලන්න මේ දැක්කනේ. ප්‍රොවිෂන් රේෂියෝ එක වැඩි වෙලා මේ පැත්තට මේ පැත්තට ප්‍රොවිෂනින් අඩු වෙලා. එහෙම ට්‍රෙන්ඩ් එකක් තියෙනවද? වෙන් කිරීම අඩු වෙලා. right. එතකොට තමයි මේ ශුද්ධ අක්‍රීය ණය අනුපාතේ ක්‍රමිකව වැඩි වෙන්නේ. මේක අතර රිලේෂන්ෂිප් එකක් තියෙනවා. right. මේ පැත්ත වැඩි වෙන්නේ ශුද්ධ පැත්ත වැඩි වෙන්නේ මේ වෙන් කිරීම ආවරණ අනුපාතය අඩු වෙනකොට. ඒකයි පෙන්වන්නේ. right. ඒක තේරුම් ගන්න. මම හිතන්නේ clear to all. මේවයි සංඛ්‍යා මතක තියාගන්න ඕනේ නැහැ. මට මේ ට්‍රෙන්ඩ් එක පෙන්වන්නයි ඕන. right. පෞගේ කාල සීමාව තුළ
ඇති වෙච්ච ඔය 15 ඉඳලා 19 දක්වා මේක අරන් තියෙන මේ charts වල මේවා බැලුවම පේන දේ තමයි අක්‍රීය ණය වැඩි වෙලා තියෙනවා. යම් ප්‍රමාණයකට අක්‍රීය නිසා වෙන් කිරීමුත් වැඩි වෙලා තියෙනවා. නමුත් සාපේක්ෂව ගත්තම ප්‍රතිශතාත්මකව ගත්තම ඒ වෙන් කිරීම වල ප්‍රමාණය එන්න අඩු වීම නිසා ශුද්ධ අක්‍රීය ණය ප්‍රමාණය වෙන් කිරීම අඩු කරාට පස්සේ වැඩි වෙලා තියෙනවා. ඒ තමයි පික්චර් එක. clear to all. ඉතින් මේකේ මේ යම් ප්‍රමාණයක රිස්ක් එකක් තියෙනවා. මේ රිස්ක් එක එන්නේ කොහොමද? මේ ආයතනවල ලාභදායීත්වයෙන් තමයි වෙන් කිරීම කරන්න ඕන. ආයතන ලාභදායීත්වය තමයි කොටස් කරුන්ට බෙදන්නේ. අනාගත සංවර්ධන සඳහා රිසර්ව්ස් එක සංචිතයට තියාගන්නේ. ඒ සියලුම දේවල්ට බලපානවා මේ තත්ත්වය. ඒ නිසා මේක හරි බැරණුද. ඒ තමයි හුඟක් ආයතන මූල විශේෂයෙන් බැංකු නොවන ආයතන හැම ආයතනයක්ම ඒගොල්ලන්ගේ NPL ඒ කියන්නේ non performing loans පුළුවන් තරම් අඩුවෙන් තියාගන්නත් ඒ වගේම සෙන්ට්‍රල් බැංක් අපි දැන් කතා කරනවා ගයිඩ්ලයින්ස් දාලා දෙනවා වෙන් කිරීම කරන්න. අපි ටිකක් කතා කරලා තියෙනවා. වෙන් කිරීම කරන්න ඒවට ප්‍රොවිෂනින් කරන්න අවස්ථාව දීලා තියෙනවා. right? අවස්ථාව නේ විධාන නියම කරලා තියෙනවා. ඒවා අනිවාර්යෙන් ඒ විදිහට පිළිපදින කම්ප්ලයි වෙන්න ඕන. නැත්තම් ලොකු රිස්ක් එකක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ඔය කියන්නේ. right? ඊළඟට අපි ඒ ටික කතා කරා. right. මම ටේබල් ටික එච්චරයි අපිට තියෙන්නේ. මම හිතන්නේ මේ ටික very very important. ඕගොල්ලන්ට යම් අදහසක් එන්නේ නැති මේකේ මේ ටේබල් හරහා කොහමද ඇති වෙලා තියෙන තත්ත්වය කියලා. මම හිතන්නේ clear to all. මොනවද අපි මේකෙන් කතා කරේ? වත්කම් ව්‍යුහේ, බැංකු අංශයේ වත්කම් ව්‍යුහේ, බැංකු නොවන අංශයේ වත්කම් වගේම ඒගොල්ලන්ගේ වත්කම් සංයුතිය, percentages, ඒ වගේම රක්ෂණාංශය කොහමද? අනිකුත් අංශවල කොහමද? ඒගොල්ලන්ගේ performance කොහමද? return ratios කොහමද? ඒ වගේම ඒගොල්ලන්ගේ වත්කම් වල වැඩිවීමක්ද අඩුවීමක්ද? ඒ වගේම NPL වල වැඩිවීමක්ද අඩුවීමක්ද? වෙන් කිරීම වල වැඩිවීමක්ද අඩුවීමක්ද? ශාඛාවල තත්ත්වය කොහමද? ඒගොල්ලන්ගේ මූල්‍යාංශ සමස්ත වත්කම් වල තත්ත්වය කොහමද? මේ ටේබල් එක හරහා. එතකොට ශාඛාවන් කොහමද? බැංකු වල කොහමද? බැංකු නොවන මූල්‍යාංශන වල කොහමද? ඊළඟට ඒගොල්ලන්ගේ බැංකු වශයෙන් වත්කම වකීම් සංයුතිය කොහමද? ඒ වගේම මුදල් සමාගම් වල ශාඛා ව්‍යාප්තිය, කල්බ ශාඛා ව්‍යාප්තිය කොහොමද බැංකු නොවන ආයතන වල? ඒ වගේම වත්කම් වකීම් සංයුතිය කොහොමද ඒගොල්ලන්ගේ non banking වල? ඊට පස්සේ මේ කියන ඒගොල්ලන්ගේ ණය අත්තිකාරම් වල ස්ට්‍රක්චර් එක කොහොමද? ඊට පස්සේ ඒගොල්ලන්ගේ තැන්පත් ව්‍යුහය ඩිපොසිට් ස්ට්‍රක්චර් එක කොහොමද? ඊළඟට ඒගොල්ලන්ගේ NPL එක loans and advances එක provisioning එක තත්ත්වය කොහොමද කියලා. මේවා ඕගලන්ට අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේවා තමයි මේකේ හැඩරුව. දැන් සංසන්දනාත්මකව අපි බැංකු අංශෙත් එක්කත් කතා කරා. ඒ වගේම non banking sector ඕගලන්ගේ section එක ඒකේ තත්ත්වෙත් අපි කතා කරා. right? මම හිතන්නේ ඒක පැහැදිලි ඇති. right? මම වේගෙන් කරන් ගියා. තා පාඩම් ගොඩක් කරන්න clear to all. clear නේ? right, okay, fine. right. කී දෙනෙක් ඉන්නවද? 26ක් ඉන්නවා. දැන් එන්න සාමාන්‍යයෙන් ඔහොම තමයි. මුලින් ක්ලාස් එකට ජොයින් වෙනවා. දැන් රිවිෂන් ගැන ටයිම් ටේබල් එක දාලා තිනවා. රිවිෂන් ක්ලාසස් වෙබ් එකේ දාලා තිනවා. yes, okay. දෙනි. රිවිෂන් ගැන දාලා තිනවා වෙබ් එකේ. බලන්න ඒක ටයිම් ටේබල් දාලා තිනවා. මම යෝජනා කරන ඕගොල්ලන්ට දැන් බැචස් දෙකක් ඉන්නවා මේ විභාගය කරන්න. මොකද කලින් අපි ක්ලාසස් කළා. ඒගොල්ලන්ට කරන්න හම්බුන්නේ නැහනේ. මේ කොවිඩ් සිටුේෂන් එකේ ඒ වගේම ඊට කලින් විභාගෙ ලියපු බැච් එකේ සමහරට නැවත ලියන අය ඉන්න පුළුවන්. ඉතින් out of touch ඉන්නවනම් ඒගොල්ලෝ උනත් නැත්නම් ඕගොල්ලෝ උනත් ආපහු මුලින් ඉඳලා අපි question papers කතා කරලා සහ මේ මොනවාද මේ revision class එකකට මම පොඩි important මේ guidance notes ටිකක් එවනවා. ලැබෙන්න සලස්වන ඒක ඒ අනුව discussion එක අපි කරලා ඒ ප්‍රශ්න සාකච්ඡා කරන ඕගොල්ලෝ class එකෙත් මම කරනවා. නමුත් ඊට වඩා lengthy discussion එකක් revision එකේ කරන්න පුළුවන්. අපිට දවස් 3ක් තියෙනවා කරන්න revision එක. ඒ කියන්නේ පැය 4 බැගින් දවස් 3ක් අපි කතා කරනවා. අපිට සැලකියුතු ප්‍රමාණයක් ප්‍රශ්න පැත්ත අපිට කතා කරන්න පුළුවන් මේ රිවිෂන් ක්ලාස් එකේ. right. අපි දැන් ඒක කතා කරා. ඒක ක්ලියර්. ඊට පස්සේ බලමු අපි දැන් අපිට තව මොනවද කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ ඊගාවට මෙන්න මේ පාඩමට මම යන්න කැමතියි. මේවා ඇත්තටම කතා කරලා තියෙන දේවල්. නමුත් මේකේ ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. සමුපකාර ග්‍රාමීය මම නැවත හදපු නෝට් එකක් තියෙනවා මෙතන. ඒක තමයි මේ තියෙන්නේ සමුපකාර ග්‍රාමීය බැංකු. හරිද? දිවිනැගුම ප්‍රජාමූල බැංකු. right? ඒ දිවිනැගුම ප්‍රජාමූල බැංකුව අරමුණු හා කාර්යයන්. right? ඊට පස්සේ ශ්‍රී ලංකා මහා බැංකුව ගැනත් යම් කෙටි හැඳින්වීමක් මේකේ තියෙනවා. ඊට පස්සේ
රාජ්‍ය සුරකුම්පත් වෙන්න බල අපි මේ ගැන කතා කළා ගවර්න්මන්ට් සිකියුරිටිස් මාකට් එකේ මේ අපි ඒ පාඩම කතා කරලා දීර්ඝ පාඩමක් මම ඒව කියවන්න කියලා ඔයගොල්ලන්ට ඒ වගේම පවර් පොයින්ට් එක කතා කරලා මම මේකේ රීපෝ රිවර්ස් රීපෝ ඒ ඔක්කොම දේවල් කතා කරලා දෙනවා මේකේ පොඩි නැවත පොඩි මතක් කිරීමක් සීගැන්වීමක් කරන්න ඕන නිසා මේක ඇතුල් කරා ඒගොල්ලෝ නියාමනය කිරීම සම්බන්ධ ওই කාරණා ටික ඇතුල් කරා මේවා ඔයගොල්ලන්ට වැදගත් වෙන නිසා රයිට් එතකොට අපි බලමු මේක පොඩක් අපි ටච් කරමු ආයි අපි දන්නවා සමුපකාර ග්‍රාමීය බැංකු ඇයි මේ පැත්ත මම වැඩිපුර කතා කරන්න තව ටිකක් කතා කරන්න හිතුවේ බැංකු නොවන මූල්‍යාසන ගම මේවත් වැදගත් මේ මුදල් සමාගම් කල්බදු සමාගම් රක්ෂණ ආයතන වගේම මේවත් ලොකු රෝල් එකක් කරනවා ග්‍රාමීය මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ සහ යම් ආදායම් මට්ටමකට පහළ ඉන්න ජනතාවට සේවාවන් සැපයීම සඳහා සමුපකාර ග්‍රාමීය බැංකු සුරංග සමිති දිවිනැගුම ආයතන සහ ඒ වගේම ප්‍රාථමික අලුයකරුවන් සහ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ ඒක වෙනම කතන්දරයක් ඒක අපි කතා කරලා තියෙනවා ඒකත් බැංකු නොවන මූල්‍ය ආයතන විශේෂයක් ඒගොල්ලෝ මේ පැත්තේ ලොකු රෝල් එකක් කරනවා එනිසා ඒ වගේ ටිකක් තවදුරටත් තොරතුරු දැනගන්න ඕන නිසා තමයි මේ නෝට් එක ඇතුල් කරේ රයිට් බලමු තීරසනාංක සමුපකාර නීතිය අනුව සමුපකාර ග්‍රාමීය බැංකු ස්ථාපනය කර ඇති අතර ඒ කියන්නේ 72 සමුපකාර පන්ති අංක 5 ඒවා ලංකාව පුරා විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ ස්ථාපිත කර ඇත සමුපකාර ග්‍රාමීය බැංකු වලට මහජනතාවගෙන් තැන්පත් බාර ගන්න පුළුවන් අපි කතා කරලා තියෙනවා සමාජිකයන් ණය සම්පාදනය කරන්න පුළුවන් මෙම්බර්ස් වල විතරයි එසේම අරමුදල් ආයෝජනය කරමින් ප්‍රතිලාභ ලබාගත හැකි පළාත් බල සමුපකාර කොන්සාරිස්වරුන් විසින් මෙම ග්‍රාමීය බැංකු නියාමනය හා අධීක්ෂණය සහ විගණන කටයුතු සිදු කරනු ලැබේ. අපි ඒවා කතා කළා. මේ බැංකු මගින් ග්‍රාමීය මෙන්ම කෘෂිකාර්මික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවස්ථාවන් සම්පූර්ණ කරමින් මූල්‍ය අතරමැදිකරණයේ යෙදෙන අතර එමගින් මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කරමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරලීමේ කාර්යභාරය ඉටු කරනු ලැබේ. ඒකනේ දැන් සමුපකාර ග්‍රාමීය බැංකු රයිට් නැත්තම් යම් අවස්ථාවක කවුරු ලකුණු පහකට වගේ ප්‍රශ්නයක් આવුත් ඕගොල්ලන්ට යම් අවස්ථාවක මුදල් සමාගම් හෝ කල්බදු සමාගම් නොවන නමුත් ආර්ථිකය තුළ නැත්නම් බැංකු හා මූල්‍ය ක්‍රමය තුළ ග්‍රාමීය හා අඩු ආදායම් ලාභී ජනතාව ඉලක්ක කරගෙන සේවාවන් සපයන ආයතන නම් කළා. එයින් එකක හෝ දෙකක කාර්යභාරය විශ්ව ගන්නකොට මේ කාරණා තමයි අරන් ලියන්න ඕනේ. රයිට්? මේ තමයි අරන් ලියන්න ඕනේ. පැහැදිලි ඇති. රයිට්? ඒක දැන් අපි දිවිනැගුම ප්‍රජාමූල බැංකු. ඒ කියන්නේ සමෘද්ධි බැංකුවේ ඉඳලා නම වෙනස් කරලා දිවිනැගුම. 13 අංක එක දාන දිවිනැගුම පනත මගින්. මේ සඳහවන නීතිමය පසුබිම අපි දන්නවා ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එක. ආරම්භයේදී සමෘද්ධි බැංකුව වශයෙන් ව්‍යාපාරික කටයුතු අරඹු දිවිනැගුම ප්‍රජාමූල බැංකු දැන්ට දිවිනැගුම සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දිවිනැගුම ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතිරි කිරීම ලබා ගැනීම. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනිවාර්ය ඉතිරි කිරීම කම්පල්සරි සේවිංස්. ඔවුන්ගේ ණයස්ථාන සම්පාදනය කිරීමත් කරනු ලැබේ. මෙම බැංකු දිවිනැගුම ප්‍රජාමූල බැංකු සහ දිවිනැගුම ප්‍රජාමූල බැංකු සමිතිය ලෙස ස්තර දෙකකින් ක්‍රියාත්මක වෙයි. රයිට්? ස්තර දෙකකින්. කියන්නේ ලේයර්ස් දෙකක් තියෙනවා. දිවිනැගුම ප්‍රජාමූල බැංකු දිවිනැගුම ප්‍රජාමූල බැංකු සමිති. අපි මේවා ගැන පාඩමේදී කතා කරා. රයිට්? කලින් කතා කරලා තියෙනවා. එතන ස්තර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. මට කියන්න ඕන දේක් මෙතන තව තියෙනවා. දැන් බලන්න මෙතන මේගොල්ලෝ මොනවද කරන්නේ? සමෘද්ධි දිවිනැගුම ප්‍රතිලාභින්ගේ අනිවාර්ය ඉතිරි කිරීම ලබා ගැනීම. කම්පල්සරි සේවිංස්. ඔවුන්ගේ නාවස්ථාන සම්පාදනය කිරීම කරනු ලැබේ. ඔන්න ඕක තමයි ප්‍රධාන රෝල. ඒතර මෙතනින් කරන්නේ මොකද්ද? එක පැත්තෙන් ඉතිරි කිරීම ගන්නවා අනිත් පැත්තෙන් ණය දෙනවා. මූල්‍ය අතරමැදිකරණය. ඒ කියන්නේ ඒ ජනතාවගේ අඩු ආදායම්ලාභී ප්‍රතිලාභී පවුල් ජනතාවගේ අවශ්‍ය කරන මූල්‍ය අතරමැදිකරන කාර්යයට සම්බන්ධ වෙනවා මේගොල්ලෝ. ලොකු රෝල් එකක්. හැබැයි විශේෂයක් මම අර ස්ටැටිස්ටික් වලින් පෙන්නුවා ඔයගොල්ලන්ට මතක ඇති. මොකද්ද? මේගොල්ලන්ගේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව අඩු වෙලා නැහැ. 94 නම් මේ ව්‍යාපාරය ඇවිල්ලා අඩු වෙලා නැද්ද? 15 ඉඳන් 19 වැඩි වෙලක් තියෙනවා. වැඩි වෙන්නේ තවත් සුසුකම් ලබන ලැබිය යුතු කොටසක් නොලැබී ඉන්න නිසා ඒගොල්ලොත් අතුල් කරගත්තා මේ 15 19 මේ 19 අවුරුද්දේ අවසාන කාලේ යම් ප්‍රමාණයක් ප්‍රතිලාභීන්ට දුන්නා. දිවිනැගුම මේ අතුල් කරගත්තා. ඒක නිසා කොහොම නමුත් මේකේ මොනවා හරි අර්බුදයක් තියෙනවා වань පේන්නේ නැද්ද? අවුලක් තියෙනවා කියලා අපි සිංහලෙන් කියුවොත් අවුලක්. ගමේ භාෂාවෙන් කියුවොත් අවුලක් තියෙනවා. මොකක්ද අවුල? අවුරුදු 20 ගාණක් ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපාරයක රජයේ බරපැනත් වැඩි වෙලා තියෙනවා. ප්‍රතිලාභීනුත් වැඩි වෙලා තියෙනවා. ප්‍රතිලාභීන් ඉවත් වීමක්, ප්‍රතිලාභීන් සවිබල ගැනීමක්, ප්‍රතිලාභීන් ශක්තිමත් වීමක් වෙලා නැහැ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට, නොයෙක් කර්මාන්ත වලට, ග්‍රාමීය මට්ටමේ ව්‍යාපාර කටයුතු වලට, ආර්ථික කටයුතු වලට ණය දෙනවා. හැමදාම ණය දෙනවා. හැමදාම අනිවාර්ය කරේ හැමදාම ප්‍රතිලාභයක් දෙනවා. නමුත් ගොඩ යන පාටක් නැහැ. මෙන්න මේවා තමයි අපේ රටේ ආර්ථිකයේ තියෙන ඉන්හෙරන්ට් ඉෂුස්. කියන්නේ තියෙන මුල් බැසගත් ප්‍රශ්න.
මෙන්න මේ ප්‍රශ්න මෙන්න මේ ගැටලු වලට ස්ථිරසාර ශක්තිමත් විසඳුමක් ලැබෙනකන් අපිට රටක් හැටියට ඉස්සරහට යන්න ලොකු පිම්මක් පනින්න බෑ. ඒ කියන්නේ පිම්ම පනින්න නම් අපි growth එකක් ගන්න නම් development එකක් ගන්න කියන්නේ වර්ධනයක් ගන්න නම් ආර්ථික වර්ධනයක් ආර්ථික සංවර්ධනයක් ගන්න නම් මෙන්න මේ වගේ අඩු ආදායම් ලාභීන් ශක්තිමත් කරන ගමන්ම ඔවුන්ගේ ආදායම් වැඩි කරන ගමන්ම ඔවුන් ආර්ථිකයේ ඉහළ ස්තර වලට ගෙනියන්න බලන්න ඕන. නමුත් දැන් මෙතන වෙලා තියෙන්නේ මේක දේශපාලනීකරණ චරසනා නිසා මුග දෙනෙක් මේ සමෘද්ධිය ගන්න ගමන් තමන්ගේ කඩයක් කරන් තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන තමන්ගේ කටයුතු කරගෙන සමහර ගෑනු කෙනෙක් තමයි මීටින් වලට යන්නේ පිරිමි කය කවුරුත් වෙන්නේ නැහැ. අන්දාවට කසිපු ටිකක් බිල කඩ බිල කොහේ හරි වාඩිලා ඉන්නවා. නැත්තම් මොන හරි දෙයක් කරනවා. මේකත් අර ගන්නවා වෙනත් දේවලුත් කරනවා ණයත් ගන්නවා ව්‍යාපාරත් කරනවා ඔක්කොමත් කරනවා. කවුරුත් මේකෙන් ඉවත් වෙන්න හිතන්නෙත් නැහැ. කවුරුත් මේකේ වේ අවුට් එකක් ගැන බලන්නෙත් නැහැ. රජය බලන්නෙත් නැහැ. මොකද එහෙම කරගම ඔන්න සමෘද්ධිය කපනවා. ඔන්න අපි සමෘද්ධිය අපේ කපාහරින්න ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේක කරන්න කියලා ලොකු කලබෑගෙන කියලා ඊළඟ ඡන්දේ පරාද වෙන්න පුළුවන්. ඒ නිසා කවුරුත් දේශපාලඥයන් මේවට අත ගහන්න යන්නේ නැහැ. මෙහෙම කියන්න බෑ රටකට. මේවා වෙනස් වෙන්න ඕන. මේවා හැදිලා මේවයින් මිනිස්සු එළියට යන ක්‍රමයක් හැදෙන්න ඕන. ඇයි මේ මෙච්චර වියදම් කරලා රජයේ මුදල්, බදු සල්ලි, අපේ රටේ ආදායම මේ අය වෙනුවෙන් අවුරුදු 20 ගාණක් වියදම් කරලා කිසිම කෙනෙක් සවිබල ගැනලා එළියට යන්නේ නැත්නම් මෙතන කොහේ හරි තැනක ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒවා තමයි ඕගොල්ලන්ට සමහර අවස්ථාවල මේවා තියෙන ගැටලු මොනවද? මේ වගේ දිවිනගුම වගේ ප්‍රශ්නයක් අහුවොත් සාකච්ඡා කළොත් ඒකේ ස්තර දෙක මෙන්න මේකයි. මේකේ ව්‍යාපාරය කරන්නේ මේ විදිහට. ඒ දිවිනගුව ප්‍රජාමූල්‍ය බැංකුව සහ ප්‍රජාමූල්‍ය බැංකුව සමිතිය වල කාර්යභාරය අපි කතා කරනවා. ඒවා මෙහෙමයි. නමුත් මෙන්න මේ වගේ ප්‍රායෝගික මට්ටමේ ගැටලු තියෙනවා කියලා කොහේ හරි තැනක ඕගොල්ලන්ට අතුල් ගන්න පුළුවන් නම් ඒකෙදි යම් ප්‍රමාණයක් ඕගොල්ලෝ සවිස්තරාත්මකව මේ ගැටලු අඳුරගෙන තියෙනවා කියලා පරීක්ෂකවරයා දන්නවා. සහ පරීක්ෂකවරයාට මේ ප්‍රශ්නයක් ඇහුවොත් ලකුණු දෙන්න නොපැකිලව දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න එකපාරක් අහලා තිබුණා. මම දන්නා ඉදිරි කාලේ තහන්න ඉඩ තියෙනවා. රයිට්? හරි. රයිට්. දැන් බලමු මේක ලේයර්ස් දෙකකින් යන්නේ. රයිට්. ඊට පස්සේ දිවිනගුව ප්‍රජාමූල්‍ය බැංකු. ඒ කියන්නේ පල්ලෙහා මට්ටමේ තියෙන ගම් මට්ටමේ තියෙන බැංකු. අරමුණු කාර්යයන්. මොනවාද අරමුණු කාර්යයන්? ප්‍රතිලාභීන් අතර ඉතුරුම් චර්යාවන්. ඒකල ඉතුරු කිරීමේ හැබිට් එක. ආයෝජන විභවයන්. ඒ කියන්නේ ඉන්වෙස්ට් කරන එකේ ආයෝජන කිරීමේ අවස්ථාවන්. සහ නිෂ්පාදන විභවයන්. සංවර්ධනය කරන ආදායම ඉහළ නැංවීම. දැන් මම කිව්වා ඔයගලන්ට ප්‍රතිලාභීන් අතර ඉතුරු කිරීම චර්යාවන් වර්ධනය කරන්න ඕන, වැඩි කරන්න ඕන, ප්‍රවර්ධනය කරන්න. ආයෝජන විභවයන් සහ නිෂ්පාදන විභවයන් වැඩි සංවර්ධනය කරන්න. දැන් මේ ස්ටැටිස්ටික් අර මම කලින් පෙන්නපු ස්ටැටිස්ටික් බැලුවම ඔයගලන්ට පේනවද එහෙම එකක් වෙලා තියෙනවා කියලා? එහෙම එකක් වෙලා නැහැ. මට නම් තේරෙන විදිහට එහෙම එකක් වෙලා නැහැ. මම මොකද සමෘද්ධි ජාතික සභාවේ අවුරුදු එකමාරක් විතර මේ මෙම්බර් කෙනෙක් ඇට හිටියා. මම දන්නවා එතන කතන්දර ඔක්කොම A to Z දන්නවා. මොනවද වෙන්නේ කියලා. රජයේ මුදල්, ජනතාවගේ බදු මුදල් මේ අයට හැබැයි අත් වශයෙන්ම ආධාර ලැබිය යුතු කොටසක් ඉන්නවා. දරිද්‍රතා මට්ටමේ ඉන්න අඩු ආදායම්ලාභී පවුල් ඊටාම දිලිඳු පවුල් ඉන්නවා. ඒගොල්ලෝ යම් උදව්වක් කරන්න ඕන. නමුත් මේක වෙන්නේ මේක ඇතුළට පැනගත්ත යමක් කමක් කරන්න පුළුවන් මිනිස්සු මේක දැහැ ගන්න ගමන් අර මේ කාගේද මේ හෙනහුරා පහත් වුණා කියන්නේ මේ කෑමයකට පාත්‍රයට අන්න ඒ වගේ එහෙම එකක් තමයි වෙලා තියෙන්නේ. නැති බැරි මිනිස්සුන්ගේ පංගුවත් ඊට වඩා යමක් කරන්න පුළුවන් අය එකතු වෙලා පැනලා හුරගෙන කන මට්ටමක් තමයි තියෙන්නේ. මේවා ඉතින් කවදා වෙනස් වෙනවා කියලා මට නම් කියන්න තේරෙන්නේ නැහැ. මේවට ඍජු තීන්දුව අරගෙන මේවා වෙනස් විය යුතුයි. එහෙම නුනොත් මේ වියදම් කරන මුදල්ල කිසි ප්‍රතිලාභයක් නැහැ. කිසිම රිටර්න් එකක් නැහැ. මේ අයට ඉස්සරහට යෑමකුත් නැහැ, සංවර්ධනයකුත් නැහැ. ඒක තමයි පේන්න තියෙන්නේ මේවයි. දැන් ඔයගොල්ලෝ ඩේටා බැලුවනේ. දිවිනෑමුගම ප්‍රතිලාභෙන්ට ණය පහසුකම් ලබා දීම. හැමදාම ණය දෙනවා. ණය ආපසු ගෙවනවා මිනිස්සු. හැබැයි ණය ආපසු ගෙවීමත් කරනවා. ඉතින් එහෙම නම් ඒගොල්ලෝ වර්ධනයක් දිනුවක් තියෙනවා. ණය අරන් මොනවද ගන්න මිනිස්සු? දැන් ඔයගොල්ලෝ දන්නවා. දැන් මූල්‍ය සාක්ෂරතාවය පැත්තට ආවොත් ණය ගත්තම ග්‍රාමීය පළාත්වල මිනිස්සු ණය දෙන්නේ මොකටද? සුළු ව්‍යාපාරයක් කරන්න. පොඩි සුළු කඩයක් කරන්න. නැත්නම් පොඩි මාළු වෙළඳාමක්. පොඩි කර්මාන්තයක්. ඒ වගේ දේවල්. නමුත් ණය ගත්ත ගමන් ණය මුදල අරන් ගෙදර යන ගමන් එක්ක පොඩි කට බයිසිකලයක් කරගෙන යනවා. එක්ක ටීවී එකක් කරගෙන යනවා. එක්ක නැත්නම් මෝටර් සයිකලයක් කරන් යනවා. අර මොනිස්ට වෙන්නේ නැහැ. හැබැයි ණය මුදල ගෙවනවා. කොහොම හරි රෝල් කරලා රවුන්ඩ් කරලා මොන හරි දෙයක් කරලා ගෙවනවා. නමුත් ඒ අයගේ ආදායම් මට්ටම ඉහළ යාමක් හෝ ඒ අයගේ ආර්ථිකය ඉහළ යාමක් හෝ ඔවුන්ගෙන් ජාතික ආර්ථිකයට කිසිම කන්ට්‍රිබියුෂන් එකක් එන්නේ නැහැ. ඉතින් මේවා තමයි වෙනස් වෙන්න ඕන. මේවා වෙනස් නොවි අපේ growth එකක් ඩෙවලොප්මන්ට් එකක් ගන්න බෑ. මොකද මේ අය නිකන් රජයේ බදු මුදල් පාවිච්චි කරමින් රජයේ බදු මුදල් වලින් යැපෙමින් කිසිම කන්ට්‍රිබියුෂන් එකක් ආර්ථිකයට නොදෙන ගමන් ඔහෙ නිකන් ඉන්නවා. එච්චරයි. මෙයා වෙනස් වෙන්න ඕන. වෙනස් නොවන තාක්කල් අපිට ඉස්සරහට යන්න අමාරුයි. ඒක තමයි මට කියන්න ඕන. මම කියන්න උත්සාහ කරන්නේ ඒක. රයිට්.
ඊළඟ දිවිනගම ප්‍රජාමූල බැංකු සමිතිය වල බලතල. ඒගොල්ලෝ යම් බලතල ප්‍රමාණිකුත් තියෙනවා. මේ 50න් කියලා යනවා. දිවිනගම ප්‍රජාමූල බැංකු සමිතිය වල බලතල. අර තමයි අරමුණුකාරයන් බලතල. ඔය විදිහට. ප්‍රජාමූල බැංකු වල තැන්පත් බාර ගැනීම. ඒ කියන්නේ මේ කියන්නේ ප්‍රජාමූල බැංකු සමිති. අර කියන ප්‍රජාමූල බැංකු. right දිවිනගම community based bank. community based banking societies. දිවිනගම ප්‍රජාමූල බැංකු සමිති. ඒගොල්ලෝ ගන්නේ අර පල්ලෙහා තියෙන දිවිනගම බැංකු වල තැන්පත් බාර ගන්නවා. අරමුදල් ආයෝජනය කරනවා. ණය පහසුකම් අනුමත කරනවා පල්ලෙහා බැංකු වල බ්‍රාන්ච් වල. ලාභ බෙදනවා. බැංකු සංවර්ධන සඳහා පුහුණු වැඩසටහන් මෙන්ම ගිණුම් පවත්වා ගනිමින් සාහනාධාර කරුණාකරණ කිරීම සහ බැංකු අධීක්ෂණය හා නියාමනය කිරීම. ඒවා තමයි ඒගොල්ලෝ කරන්නේ. ඔය විදිහ තමයි මේකේ ස්ට්‍රක්චර් එක හැදෙන්නේ. මහා බැංකු ගැන විස්තරයක් තියෙනවා. මේක කියව ගන්න මම මේ කතා කරන්නේ. මේවා අපි අඩු වශයෙන් කතා කරලා තියෙනවා මහා බැංකුවේ පාඩම. ඔය ටික කියව ගන්න. right. ඊළඟට රජයේ සුරකුම්පත් වෙළඳපොළ අපි දන්නවා. මේක අපි කතා කරලා නමුත් මෙතන පොඩි විස්තරයක් මේක ඇතුළත් වෙන එක පොඩ්ඩක් බලමු අපි. සුරකුම්පත් වෙළඳපොළ. රජයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සහ නිකුත් සඳහා රජයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා නිකුත් කරනු ලබන සුරකුම්පත් රාජ්‍ය සුරකුම්පත් ලෙස හඳුන්වනු ලබන අතර මෙම සුරකුම්පත් රජයේ මහා භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරනු ලැබේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. රාජ්‍ය ණය කරුණාකරණ කටයුතු ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් සිදු කරන අතර කෙටි කාලීන අරමුදල් අවස්ථා සඳහා භාණ්ඩාගාර බිල්පත්. එනේ short term funding requirements of treasury bills. මැදි හා දිගු කාලීන අරමුදල් අවස්ථා සඳහා භාණ්ඩාගාර බැඳුම් කර treasury bonds නේ. ඒකත් ඔයගොල්ලෝ දන්නවා අපි ඒවා ඩිස්කස් කරලා තියෙනවා. right. ඊළඟට රාජ්‍ය සුරකුම්පත් වල ප්‍රධාන කාර්යභාරයක් ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඉටු කරනු ලැබේ. primary dealers. මෙම ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ප්‍රධාන අරමුණු පහත දැක්වේ. ඒගොල්ලන්ගේ රෝල් එක objectives මොනවාද? රාජ්‍ය සුරකුම්පත් ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ සංවර්ධනය කිරීම. කියන්නේ primary market එකයි secondary market එක දෙකම develop කරන්න මේගොල්ලෝගේ දායකත්වයක් තියෙනවා. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ සහ යෝග්‍ය ද්‍රවශීලතාවකින් යුතු පුළුල් පදනමකින් යුතු යටිතල පහසුකම් ශක්තිමත් කිරීම infrastructure develop කරන එකත් මේගොල්ලන්ගේ රෝල් එක. කාගේද? primary dealers ලාගේ. යෝග්‍ය ද්‍රවශීලතාවය කියන්නේ අවශ්‍ය මට්ටමේ ද්‍රවශීලතාවයක් තියාගන්න. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ පවත්වාගෙන යාමේ හැකියාව සංවර්ධනය කිරීම. ඒකත් ඒගොල්ලන්ගේ අරමුණ. ද්විතීයික වෙළඳපොළ කටයුතු ප්‍රවර්ධනය. කියන්නේ secondary market එක. කියන්නේ bulk වලින් primary market එකෙන් අරගන්න ප්‍රාථමික වෙළඳ ද්විතීයික market එකේ secondary market එකේ වෙළඳම් කරනවා මිනිස්සුන්ට ආයතන වලට. ද්විතීයික වෙළඳපොළ කටයුතු ප්‍රවර්ධනය මගින් මිල ගණන් දැක්වීම. ඒ කියන්නේ price announcement. ද්‍රවශීලතාවය නැංවීම. liquidity වැඩි කරන එක. පිරිවැටුම නැංවීම. ඒ කියන්නේ අලෙවිය. මගින් රජයේ සුරකුම්පත් සඳහා පුළුල් ආයෝජන පදනමක් ඇති කිරීම. රාජ්‍ය සුරකුම්පත් සඳහා පුළුල් ආයෝජන පදනමක් ඔන්න ඔය කියන මාර්ග වලින් ඇති කිරීමත් මේගොල්ලන්ගේ අරමුණ. එන ප්‍රාථමික අලෙවිකරුවන් සඵලදායී කිරීම මගින් ඒගොල්ලෝ ඇත්තටම ක්‍රියාකාරීව කටයුතු කිරීම මගින් විවට වෙළඳපොළ කටයුතු. ඒ කියන්නේ open market operation OMO අපි කියනවා. විවට වෙළඳපොළ කටයුතු පවත්වාගෙන යාමට සහාය වෙනවා. මේ විවට වෙළඳපොළ කටයුතු මට නෑ උගන්වන්න බෑ. ඒක ඕගොල්ලන්ගේ ඊළඟ ස්ටේජ් එකේ සෙන්ට්‍රල් බැංකින් වල මූල්‍ය monetary measure එකක් හැටියට ඔයගොල්ලන්ට වෙනම උගන්වනවා. right. open market operation. right. monetary මේ ඒකට කියන්නේ මූල්‍ය වෙළඳපොළ හසුරුවන එක ක්‍රමයක් විදිහට ඔයගොල්ලන්ට උගන්වන්නේ. තව ඒවා තියෙනවා උගන්වන්නේ. right. විවට වෙළඳපොළ කටයුතු පවත්වාගෙන යාමට සහාය වෙනවා. ඒකටත් මේ primary dealers වල රෝල් එකක් තියෙනවා. මෙම ක්‍රියාවලිය කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම තුලින් තරංකාරීව සහ අවම පිරිවැයකින් ණය ලබා ගැනීමට උපකාරී වීම. ඒ කියන්නේ මෙන්න මේ ඉහත කටයුතු හරියාකාරව වෙනවනම් efficiency විදිහට වෙනවනම් තරංගකාරීව competitive market එකකින් අවම පිරිවැයකින්. ඒ කියන්නේ එතකොට bits ආවම treasury bills වලට ඒගොල්ලන්ගේ අඩුම bits දාලා අඩුම rate එක දාලා තියෙනවා කියන්නේ ණය අරගෙන ආණ්ඩුවට ලබා දීලා අඩුම පිරිවැයකින් ණය ලබා ගැනීමට උපකාරී වෙනවා මේගොල්ලෝ primary dealers ලා. ඒක තමයි වෙන්නේ. right. ප්‍රාථමික අලෙවිකරුවන් නියාමනය regulation of the primary dealers. මෙම කාර්යභාරය ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදු කරන අතර එහි නියාමන භූමිකාව පහත පරිදි ඉන්නේ. රෙගියුලේටරි රෝල් එක සෙන්ට්‍රල් බැංකුවේ මෙන්න මේ විදිහට. කාගේද මේ ප්‍රයිමරි ඩීලර්ස් ලාගේ. මම මේ නෝට් එක හැදුවේ ළමයි තේරුණාද? මම මේ නෝට් එක හැදුවේ මේට සමාන ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බ එකපාර විභාගයේ. ඒක ඉලක්ක කරලා ප්‍රයිමරි ඩීලර්ස් පාඩම අපි කතා කරාට ඒ කරුණු එක තැනකට ඇතුල් කරලා තමයි මේ නෝට් එක හැදුවේ. මොනවා හරි ආකාරයකට මේ වගේ ප්‍රශ්නයක් අනාගතේ එනවනම් හෝ මේට කිට්ටු වෙන ප්‍රශ්නයක් හෝ මේන් කෑල්ලක් හෝ කොටසක් හෝ આવොත් සාර්ථකව ඔයගලන්ට උත්තර දෙන්න පුළුවන් විදිහට මේ නෝට් එක සකස් කරලා තියෙන නිසා මේක හරියට ධාරණය කරගන්න අර කලින් කතා කරමු රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ PowerPoint එක.
ඊටත් කලින් දීර්ඝ විස්තරයක් දුන්නා රජයේ සුරංගුපත් වෙනවල භාණ්ඩාගාර විල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඒවයි ඉතිහාසය ඒවා ඒ ඔක්කොම එක මේකත් එකට තියලා පාඩම් කරන්න ඕනේ මේ නෝට් එක රයිට් ඒ ඔයගොල්ලෝ මතක තියාගන්න ඒ පාඩම් කරද්දී එකට මේවා ඔක්කොම පරිශීලනය කරන්න ඕනේ රයිට් රයිට් එතකොට භූමිකාව නියාමන භූමිකාව රෙගියුලේටරි රෝල් එක මොකක්ද කියලා බලමු නියාමනය සඳහා මෙහෙයුම් උපදෙස් නිකුත් කිරීම සහ නීතින් අනුව කටයුතු කිරීම. කියන්නේ රෙගියුලේට් කරන්න නම් ඒකට රෙගියුලේටරි directions, guidelines, regulations, rules and එහෙම තියෙන්න බෑ. circulars අන්න ඒවා නියාමන මෙහෙයුම් උපදෙස් regulatory guidelines නිකුත් කිරීම සහ නීතින් අනුව කටයුතු කිරීම. කියන්නේ පවතින නීති රීති වලට අනුව කටයුතු කිරීම සහ ඒවට අදාළව regulations නිකුත් කිරීම. එක රෝල් එක. කාගේද නියාමකයයි. प्राथमिक අලෙවිකරුවන් දුරස්ව සහ ස්ථානීය පරීක්ෂා කරන off-site surveillances on-site examination ඒ දෙක අර බැංකුවල වගේ නන් බැංකුවල ඕන මූල්‍ය ආයතන අධීක්ෂණය කරනවා වගේ ප්‍රාථමික අලෙවිකරුවෝ දුරස්වව ඉඳන් බලනවා ඒගොල්ලන්ගේ වාර්තා ගෙන්නගෙන ඒක ගිහිල්ලා spot examination ස්ථානීය පරීක්ෂා කිරීම සහ නියාමන ක්‍රියා බල ගැනීම නියාමනය වෙනුවෙන් දාලා තියෙන කටයුතු ක්‍රියාමාර්ග හරියාකාරව ඉෂ්ට වෙනවද කියලා ඔය දුරස්ව සහ ස්ථානීය පරීක්ෂා වලින් හොයලා බලනවා නීතියට අනුකූල නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කටයුතු අත්හිටුවීම හෝ අවලංගු කිරීම. දැන් අර බොන්ඩ් ස්කෑන් එකට සම්බන්ධ ඒ ආයතන ඒ ප්‍රයිවට් ඩීලර්ස් ඒ වැඩ කටයුතු නතර කරා වගේ. රයිට්. කාර්යක්ෂම ඉතා යහපත් ප්‍රාථමික අලෙවිකරණ පද්ධතියක් පවතින බව. ඒ කියන්නේ එෆිෂියන්සි වෙන්න එපා. තහවුරු කරන පිණිස මෙම වෙළඳපොළ ස්ථාවරව පවත්වාගෙන යමින් ආයෝජන හිමිකම් සුරකීම. ඒ මේවයි ආයෝජන කිමිසුගේ හිමිකම් ආරක්ෂා කරනත් ඕන. එතකොට ඒකට හොඳ රෙගියුලේටරි මෙකනිසම් එකක් තියෙන්න ඕන. සහ ඊටාම මේ වෙළඳපොළ සුරක්ෂිතයි, ආයෝජකයන්ට ආරක්ෂා සහිතයි, ණය මුදල් ආපසු ලබා දෙනවා රජය ළමයි මේ ණය ලබා ගන්න. ඊටාම විනිවිදභාවයෙන් සුරක්ෂිතව කාර්යක්ෂමව මේවා ක්‍රියාත්මක වෙනවා කියන විශ්වාසය ආයෝජනය කරන මිනිස්සුන්ට සමාගම් වලට වෙළඳපොළට තියෙන්න ඕන. අන්නේ ආයෝජන හිමිකම් සුරකීම හරහා ඒ දේවල් ඇති වෙනවා. ඒකයි උතනින් වෙන්න ඕන. කිරණ බලාපොරොත්තු වෙනවා. ඊළඟට පහත ප්‍රධාන නියාමන මඟ පෙන්වීම ඉටු කරන බව වග බලා ගැනීම. ඒ කියන්නේ මෙන්න මේ රෙගියුලේටරි ගයිඩ්ලයින්ස් තියෙනවා මේගොල්ලෝ. කාටද ප්‍රාථමික අවම ප්‍රාග්ධනයක් තියාගන්න ඕනේ ඒගොල්ලෝ. ඒ වගේම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක භාවය. adequacy, capital adequacy. විශේෂ අවදානම් සංචිත. ඒ කියන්නේ reserves, ඒ කියන්නේ risk reserves තියාගන්න ඕන. සුරකුම් ගිණුම් වෙන්න පාත්තාගෙන සුරකුම් ගිණුම් security accounts වෙනම තියාගන්න. වෙළඳපොළ ඇගීම් market evaluation. ප්‍රතිමිලට ගැනීමේ ගිවිසුම report transaction ඉදිරි අනුපාත ගිවිසුම් forward transactions පොලි අනුපාත හුමාරු interest rate swap මූල්‍ය ප්‍රකාශන financial statement ලාභාංශ ප්‍රකාශ කිරීම dividend declare සහ විවිධාංගීකරණය diversification ඔන්න ඕවා ඔය නියාමන මඟ පෙන්වීම right ඕවා තමයි දැන් ඕවා අපි මුදල් සමාගම් වලත් කල්බ සමාගම් වලත් ඔයට සමානව මඟ පෙන්වීම තියෙනවා ප්‍රාග්ධනයේ තියෙන්න ඕන අපි දැන් තව කතා කරන්නත් තියෙනවා කීපයක් ඒ වගේම ඒගොල්ලන්ගේ නොයෙක් අංශවලට විධානයන් නියාමන රෙගුලාසි පන ඒ වගේම ප්‍රාථමික අලෙවිකරුවන්ටත් ප්‍රාග්ධනයක් තියාගන්න ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයක් තියාගන්න ඕන සංචිත තියාගන්න ඕන ගිණුම් වෙනම තියාගන්න ඕන වෙළඳපොළ ඇගීම් කරන්න ඕන report transaction ඒ වගේ ඒවා කරන්න ඕන ඒවා ගැන ලාභාංශ ඒවා ගැන විවිධාංගීකරණය ඔය කාරණා ගැන නියාමන මඟ පෙන්වීම ඉටු කරන බව වග බලන්න. ඒකත් වක්කීම කාටද තියෙන්නේ? නියාමක හැටියට ශ්‍රී ලංකා මහ බැංකුවට එහෙම නැත්නම් මුදල් මණ්ඩලයට. ඔය දේවල් වගේ. එතකොට දැන් කොහේද තැනක ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රාථමික අලෙවිකරුවන් නෙවෙයි ඕනම මේ දැන් මහ බැංකුව නියාමනය කරන අනිකුත් ආයතන. බැංකුව වෙන්න පුළුවන්, මුදල් සමාගම් වෙන්න පුළුවන්, කල්බත් සමාගම් වෙන්න පුළුවන්. ඊළඟට කියන්නේ මේ ප්‍රාථමික අලෙවිකරුවන් වෙන්න පුළුවන්. අර කතා කරමු මුදල් තරවකරුවන් වෙන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ගේම ඔය වගේ කලින් කලට ඔය සංශෝධනය වෙනවා. මෙන්න මේ නියමයන් අවශ්‍යතාවයන් කොන්දේසි පනවනවා. ඒක තමයි නියාමන කොන්දේසි නියාමන මඟ පෙන්වීම. ඒවා හැමෝටම හැබැයි ආයතනෙන් ආයතන පොඩි වෙනස් වීම වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රතිමිලට ගැනීම වගේ ඒවා මේගොල්ලන්ට විශේෂයි. ඉදිරි අනුපාත ගිවිසුම්, පොලි අනුපාත හුවමාරු, මූල්‍ය ඒවා ඒ වගේ ඒවා ඒගොල්ලන්ට විශේෂයි. ඉතින් ඒව බලලා ඔයගොල්ලෝ ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒකට ගැළපෙන ආකාරයට උත්තර ලියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් රාජ්‍ය න්‍යාය දෙපාර්තමේන්තුව විසින් මෙම අලෙවිකරුවන් දුරස්ථව ස්ථානීය ලෙස පරීක්ෂා කරනවා. ඔෆ් සයිට්, ඔන් සයිට්. පරීක්ෂා කරමින් අධීක්ෂණය කිරීම සහ රැස්වීම ඔවුනොවුන් සමග සාකච්ඡා මගින් ප්‍රාථමික අලෙවිකරුවන් අදහස් සූමාරු කර ගැනීම සහ අවශ්‍ය විට නිවැරදි කිරීමේ ප්‍රතිකර්ම යෙදීම. ඒ කියන්නේ ප්‍රිකෝෂන්ස් ගන්න ඕන. ඒගොල්ලෝ ඉන්වෙස්ටිගේට් කරන්න ඕන.
ඒගොල්ලෝ ඉන්වෙස්ට් එක්සැමිනේෂන්ස් කරන්න ඕන, කම්ප්ලයි වෙනවද කියලා බලන්න ඕන, වැරදි අඩුපාඩු තිබුණොත් හදන්න ඕන. ඒ වගේම උන්ට රැස් වෙලා අදහස් සුමාරු කරන අවස්ථාව දෙන්න ඕන, සමග මීටින් තියන්න ඕන. ඒ වගේම දුරස්ථව හා ස්ථානීය ඒගොල්ලෝ ගැන හොයලා බලන්න ඕන. ඔය කාරණා ඔය ඔක්කොම රෙගියුලේටර් එකේ රෝල්. මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන්ට අනුගමනය කළ යුතු යහපත් පරිචයන් හා චර්යා පද්ධතින් නිකුත් කරයි. ඒතර ඒවට ඇති අනුකූලතාවය අධීක්ෂණය කිරීම. ඒවට කම්ප්ලයි වෙනවද කියලා බලන්න ඕන. ඔන්න ඔය තමයි මේක හරහා අපිට වැදගත් වෙන්නේ. ඒ ටික ඔයගොල්ලෝ කියව ගන්න. මම හිතන්නේ මේකෙත් මම කලින් කතා කරපු කරුණුම සංවිධානාත්මකව සම්පින්ඩනය කළා. උත්තරයක් ඕනනම් ආවොත් ප්‍රශ්නයක් ඇහුවොත් මේ විදිහට ලියන්න පුළුවන් විදිහට සංක්ෂිප්ත කරලා ඉදිරිපත් කරේ. ක්ලියර් ටු ඕල්. මේ කතා කරපුවම තමයි නැවත මේ සමරයිස් කරලා පොඩ ફોකස් කරලා විභාගේ ફોකස් කරලා කරන්නේ. ක්ලියර් ටු ඕල්. ක්ලියර්. ක්ලියර්. ඕකේ. ඕකේ. එකෙනෙක් රෙස්පොන්ස් කරා අනිත් අයට තේරෙන්නේ නැහැ. 28ක් 26ක් විතර ඉන්නවා දැන්. 25ක් ඉන්නවා රයිට්. ඕකේ. රයිට් ක්ලියර්. අපි යමු ඉතුරු දැන් අපි ඔන්න ඒ කොටස් ටික අපි ඉවර කළා රයිට්. අපි දැන් මේක ඉවර කළා රයිට්. ඊට පස්සේ මේ කොටස ඉවර කළා. ඊට පස්සේ මෙන්න මේ විධානයන් ටිකක් තියෙනවා රයිට්. මේවා සමහර ඒවා අපි කතා කළා. නමුත් සමහර ඒවා අපිට කතා කරන්න තියෙනවා රයිට්. ඉන්නකො පොඩ්ඩක් කතා කරන්න තියෙන ඒවා ටික තියලා කතා කරපුවා ටට්ටක් ගාලා පොඩ්ඩක් අපි මතක් කරගෙන යන්න රයිට්. කතා කරපු ටික මතක් කරගෙන යන්න. මෙන්න මේ හැරි මේ ටික මම කතා කරා වගේ මතකයි රයිට්. කවුරුයි එහෙම කාට හරි හැබැයි නාපු කෙනෙක් වෙන්න බෑ, ක්ලාස් ආපු කෙනෙක් දිගටම ක්ලාස් එකට ජොයින් වෙච්ච කෙනෙක් මම කතා නොකරපු එකක් කතා කරා කියලා කිව්වොත් මට පොඩ්ඩක් මතක් කරන්න. නැත්නම් මම හිතනවා මට මතකයක් තියෙනවා මම කතා කරපුවා මොනවද කියලා. ඒ වගේ මෙතනින් අරගෙන කතා නොකරපුවා මම ફોකස් කරලා හයිලයිට් කරලා වැඩිපුර කරනවා. කතා කරපුවා පොඩ්ඩක් මම මතක් කරන් යනවා. මෙන්න මේ විදිහට තියෙනවා මුදල් සමාගම් වල. දැන් අපි මේ කතා කරන්නේ අපේ මුදල් සමාගම්, කල්බල් සමාගම්. දැන් මේ කතා කර අරගොල්ලන්ටත් ඒවා තියෙනවා. කාටද ප්‍රාථමික අලෙවිකරුවන්, ඒ වගේම මුදල් තරව කරනට ඒට ගැලපෙන ආකාරයට මේ අපි කතා කරන්නේ මේගොල්ලන්ගේ මුදල් සමාගම්. අවම මූලික ප්‍රාග්ධනය. මේගොල්ලන්ට මෙච්චර ප්‍රමාණය මේවා සංශෝධන වෙලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය. මේවා මම ඉදිරි කාලේ ඉදිරි සතියක දෙනවා ඔයගොල්ලන් මේ සංශෝධන. දැන් කොච්චර ප්‍රමාණයක් ප්‍රාග්ධනය ඕනද කියන එක දෙනවා. රයිට්? මුදල් සමාගම්. රයිට්? ඊට වඩා වැඩි දැන් ඒක වෙනස් වෙලා තියෙන අපි ඒක දෙනවා. මෙම විධානයේ මේ විදිහට මෙහෙම මූලික විධානයක් තියෙනවා. අවම මූලික මේකට කියන්නේ minimum core capital direction right. මේක අපි කතා කළා right. මේක කතා කළා. ඊළඟට බොල් සහ අඩමාන්‍ය වෙන් ගන්නර කිව්වේ අපි NPL ගැන කිව්වේ අර දැන් ස්ටැටිස්ටික් වල කිව්වේ වෙන් කිරීම දල අක්‍රියන අනුපාතය සුද්ධ අක්‍රියන අනුපාතය. අතර මේ වෙන් කිරීම වලින් පස්සා ඒක ඉන්ඩස්ට්‍රි එකේ බලන්න. එතන මේක බොල් සහ අඩමාන්‍ය නැත්නම් වෙන් කිරීම විධානය. මම මේක ඔයගොල්ලෝ එක්ක ඩිස්කස් කරාද? මට අන්න එක කියන්න පොඩ්ඩක්. මම මේක ඩිස්කස් කළාද ඔයගොල්ලෝ එක්ක? බොල් හාඩ බැඳ වෙන් කිරීම කලින් කතා කරා. කියන්නේ කවුරුද දිගටම ක්ලාස් එකේ හිටපු කෙනෙක්? ප්‍රොවිෂන් for bad and doubtful debt. මං හිතන්නේ මට මතකයක් තියෙනවා කතා කරා. ඔව් රයිට්. අවිෂ්කා කියන කතා රයිට්. එහෙනම් හරි. මට එහෙම මතකයක් තියෙනවා. රයිට් හරි. ඒකත් අපි කතා කරා මම පොඩ්ඩක් බ්‍රීෆ් කරන්නම්. ඕකේ රයිට් today රයිට්. පොඩ්ඩක් බ්‍රීෆ් කරන්නම්. sorry. මෙන්න මේක. එතකොට අපි දන්නවා දැන් අක්‍රියන ගැන අපි ස්ටැටිස්ටික් බැලුවා ඉන්ඩස්ට්‍රි එකේ බේසිකලි non banking පැත්තේ වැඩි. ඒත් මේවා සඳහා අඳුරගන්නේ කොහොමද? අක්‍රියනය අඳුරගන්නේ කොහොමද? මෙන්න මේ නිර්ණායක අනුව අක්‍රියනය කියලා අපි අඳුර ගන්නවා. රයිට්? ඒවා අපි කතා කරා. ඊළඟට ඒ අක්‍රියනයක් ආවොත් ඒවට වෙන් කිරීම කරන්නේ කොහොමද? මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් ඒත් මාස වල අඩු කාලයක් නම් 50%යි. 12ට වෙන 100 ආදී වශයෙන් අපි ඒවත් කතා කරා. ඊට පස්සේ වෙන් කිරීම කරද්දී නොසලකා හරින්න පුළුවන් සාධක. ඒ කියන්නේ ප්‍රොවිෂනින් කරද්දී මේවා නිසා මේ වගේ තත්ත්වයන් තියෙනවා නම් ඒ වෙනුවෙන් වෙන් කිරීම නොකර ඉන්න පුළුවන් කියන එක. exceptions right? අපි කතා කරා. ඊළඟට ඒක අපි කතා කරා. ඕක තමයි බොල්හා. හැබැයි මතක තියාගන්න මේ බොල්හා ආඩම අය වෙන් කිරීම අනුපාතය ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍ර වල බැලුවොත් පේනවා ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න. right? මේකේ ප්‍රශ්න අහන්නේ right? මේකේ ප්‍රශ්න අහන්නේ දැන් බොල්හා අඩමාන වෙන් කිරීම විධානය මොකක්ද කියලා පැහැදිලි කරන්න නෙවෙයි අහන්නේ. ගොඩක් වෙලාවට මේකේ මේ වගේ තැන් වලින් ප්‍රශ්න අහනකොට මම දැකලා තියෙනවා පේපර්ස් වල ඇවිල්ලා තියෙන්නේ බොල්හා අඩමාන මේ විධාන කීපයක් නම් කරනවා. මුදල් සමාගම් සඳහා මෙන්න මේ විධානේ එහෙම නම් කරලා කියනවා. ඒ වගේ මෙන්න මේ
කාරණා මේ විධානයන් හරහා මුදල් සමාගම් වල සුරක්ෂිතභාවය, තැන්පත්කරුවන්ගේ ආරක්ෂා නැත්නම් ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතභාවය ඇති වෙන්නේ කොහොමද කියලා කියන්න කියලා. අන්න ඒ නිසා මේ මූලික කරුණු දැනගත්තට පස්සේ උත්තර ප්‍රශ්න සාකච්ඡා කරද්දී අපි ඒව වෙනම කතා කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ දිගටම මේ ලෙසන්ස් එක රැඳෙන්න. එතකොට මේ මූලික දැනුම දුන්නම අපි ඔයගොල්ලන්ට ඊට පස්සේ අපි ප්‍රශ්න ලියද්දී ප්‍රශ්නවලට උත්තර ගලපද්දී කොහොමද කරන්නේ කියන එක අපි වෙනම සාකච්ඡා කරනවා. රයිට්? ඒකයි. එහෙම ප්‍රශ්න අහන්නේ මේක මේක විස්තර කරන්න කියලා සටහනක් ලියන්න කියලා අහන්නේ නැහැ. මේවයි බලපෑමින් ගනුදෙනු කරවන්නට වාසි නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ නැති වෙන තත්ත්වේ ණයකරුවන්ට තැන්පත්කරුවන්ට මොන ඒ විදිහට ඒක අදාළ කරලා අහනවා. අපි ඒව වෙනම කතා කරනවා. රයිට්? එතකොට බොල්හාඩ මෑන මේක අපි කතා කරා. රයිට්? ඒක අපි සාකච්ඡා කරලා අපි ප්‍රශ්න කතා කරනකොට තවදුරටත් බලමු. රයිට්? ඊළඟට මෙන්න මේක අධ්‍යක්ෂුන්ගේ විධායක කාර්යනිරත නිලධාරීන්ගේ යෝග්‍යතාවය ෆිට් ඇන්ඩ් ප්‍රොපර් මේකත් කතා කරා වගේ මතකයක් තියෙනවා මට. පොඩ්ඩක් කියන්න මේ කතා කරාද කියලා. ෆිට් ඇන්ඩ් ප්‍රොපර් යථා යෝග්‍යභාවය කතා කරාද? උදේන්ලා කියන්න. ආවිෂ්කලා කියන්න ඒගොල්ලෝ කියන්න මොකද කියලා. කතා කරා ෆිට් ඇන්ඩ් ප්‍රොපර් හරි. ඔව් රයිට් ඕකේ ෆයින්. ඒකත් මම පොඩ්ඩක් නිරාෆිල් බ්‍රීෆ් කරන්නම්කෝ. එහෙනම් ඔයගලන්ට මතක ඇති මම කතා කරා ආයතනික යහපාලන විධානය කතා කරද්දී කෝපරේට් ගවර්නන්ස් ඩිරෙක්ෂන් එකේ තියෙනවා යම් නිර්ණායක වගේක් තියෙනවා අධ්‍යක්ෂවරුන්ට අධ්‍යක්ෂවරුන්ට පත් වෙන්න පුළුවන්. වයස 70ට වැඩි වෙන්න බෑ. ආයතන සංඛ්‍යාව ගත්තොත් මෙන්න මේ වගේ ප්‍රමාණයකට ඒ වගේ තියෙනවා. ඒකට ඒක හා සම්බන්ධයි මේකත් ඇත්තටම. බැලුවම ඒ කොටස හා සම්බන්ධයි. ආයතනික යහපාලන විධානය. මොකද මේ සෑම අධ්‍යක්ෂකයෙක්ම විධායක කාර්යයෙන් නියුතු නිලධාරීන්ගේ යෝග්‍යතාවය ෆිට් ඇන්ඩ් ප්‍රොපර් සෙන්ට්‍රල් බැංකින් ගන්න ඕන. දැන් මම ඔයගලන්ට නිකන් පොඩ්ඩක් just for your information කියන්නේ. දැන් ඊයේ තිබුණා බෝඩ් මීටින් එක අපේ බිම්පුත් ෆයිනෑන්ස් වල. බිම්පුත් මම ඉන්නේ බෝඩ් එකේ ඉන්නවා බිම්පුත් ෆයිනෑන්ස් PLC. ඒකේ CFO කෙනෙකුයි COO Chief Operating Officer දෙන්නම අලුතෙන් අපොයින්ට් කරා. ඒ කියන්නේ ඊටපු දෙන්න ගියා. ඒගොල්ලෝ රිටයර් වුණා. වයස සම්පූර්ණ වෙලා. ඒකට දෙන්නෙක් ගන්න ඕන. ඒ දෙන්න අපොයින්ට්මන්ට් එක සිලෙක්ට් කරලා බෝඩ් එක ඉන්ටර්විව් එකක් තියලා ඒගොල්ලෝ සිලෙක්ට් කරගත්තා. සිලෙක්ට් කරලා අපොයින්ට්මන්ට් එක දුන්නා. නමුත් ඒගොල්ලෝ වැඩ කරගෙන යනවා තාම ෆිට් ඇන්ඩ් ප්‍රොපර් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මහ බැංකුවෙන් යථා යෝග්‍යභාවය පිළිබඳ රෙකමන්ඩාරුවක් මේ කියන්නේ ඒගොල්ලෝ සාතික කරලා ආවේ නැහැ. යවලා තියෙනවා. ඉල්ලීම කරලා තියෙනවා. මම සෙන්ට්‍රල් බැංක් වැඩ කරපු නිසා මම බෝඩ් එකේ ඉන්න නිසා මගෙන් බෝඩ් එකේදී ඉල්ලීමක් කරා මේක පොඩ්ඩක් හොයලා බලලා ඉක්මන් කරලා දෙන්න කියලා. මම අද උදේ ඩිරෙක්ටර් බැංක් නන් බැංකින් සුපර්විෂන් මිස්ටර් ගම්ලත් දැන් ඉන්නේ. එයාට කතා කරා. ඉතින් එයා කොහොම මෙහෙමයි අපි ඒක යම් පොඩි වැඩ පිළිවෙල එකක් තියෙනවා. යම් කාලයක් ගත වෙනවා. වැඩ ටික ඉවරයි. අපි ආයතනයේ තියෙන තත්ත්වයක් මේ තියෙන ප්‍රිවේලින් සිටුේෂන් එකත් එක්ක අපි ඒගොල්ලන්ට අප්‍රූවල් එක දෙනවා. හැබැයි මේ දිගටම ලොකු කාලයකට නෙවෙයි කෙටි කාලයකට දෙනවා. මාස 6කට වගේ දෙයි. ඊට පස්සේ ඒගොල්ලෝ පර්ෆෝමන්ස් බලලා ඒගොල්ලන් කට තත්ත්වෙන් බලලා ඕනනම් තව දික් කර ගන්න පුළුවන්. ඒ වගේ. අන්න එහෙම තියෙනවා. ඒ වගේ සමහර ආයතන වලට හොඳ මට්ටමේ ක්‍රියාත්මක ආයතන තියෙනවා. ඒගොල්ලන් දිගටම ලාභදායීත්වය තියෙනවා නම් පර්ෆෝමන්ස් හොඳ නම් ඉන්ඩස්ට්‍රියට කන්ට්‍රිබියුෂන් එකක් දෙනවා. ඒගොල්ලන්ට දිගටම ෆිට් ඇන්ඩ් ප්‍රොපර් දෙනවා. ඒගොල්ලන් ප්‍රශ්නයක් නැත්තම්. අන්න ඒකෙදි ෆිට් ඇන්ඩ් ප්‍රොපර් දෙනකොට සලකා බලන කරුණු සහ කාටද මේ ෆිට් ඇන්ඩ් ප්‍රොපර් අදාළ වෙන්නේ කියලා තමයි මේකේ තියෙන්නේ. ඒක මම කතා කරලා තියෙනවා. ඒක ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. මෙතින් මෙන්න මේ නිලධාරීන්ට මේක අදාළ වෙනවා. මේ හැම කෙනෙකුටම මේ ෆිට් ඇන්ඩ් ප්‍රොපර් ගන්න ඕන සෙන්ට්‍රල් බැංකුවේ යථා යෝගීභාවය. ඔය ඉතින් ලයිස්ට් වෙයි. හරිද? ඊළඟට නිර්ණායකයන් මේවා අගෙන් නිර්ණායකයන් මොනවද කියලා මේක අපි කතා කරා. යම් පුද්ගලික යෝග්‍යතා ගැනීමේදී මේවා ගැන සුසුකම් අත්දැකීම් පළපුරුදු තියනවාද කියලා බලන්න ඕන. ඒ වගේම වරදකින් නීතියකින් කොමිෂන් සභාවකින් විමර්ශනයකින් යම් ඉන්වෙස්ටිගේෂන් එකේ වරදක් වෙලා නීතියකින් දඩුවම් කරලා තියෙන්න බෑ. ඒ වුණොත් ඒව ගැට ලැබෙන්නේ. ඒ වගේම වංචාව රැවටීමක් කරන් තියෙන්න බෑ. ණය අරන් ගෙවලා තියෙනවා. ඒ ට්‍රිප් එකේ නම එහෙම තියෙන්න බෑ. ඒ වගේ තියෙන්න බෑ. ওই කාරණා ඩිස්ක්වොලිෆිකේෂන්. නැත්තම් මේවා තිබුණා නම් එයා ඩිස්ක්වොලිෆයිඩ් වෙනවා. ඒ පුද්ගලයා ඔන්න ඔය කියන දේවල් වලට අදාළ. මේවායින් ප්‍රශ්න අහන්න පුළුවන් ඔයගොල්ලෝ. ඒ නිසා මේවා මතක තියාගන්න. මේ තියෙන්නේ මේ අර යහපාලන විධාන සම්බන්ධ කරලා තියෙන්නේ මේ 2008 අංක 3 දරන මුදල් සමාගම් සඳහා වන යහපාලන සඳහා වන විධානයේ පස්සනව ගතිය අරගෙන නිර්ණායකද අදාළ වෙන්නේ. ඒ කියන්නේ වයස අර ඒ කාරණා. මේක එකිනෙකට සම්බන්ධයි. රයිට්? ඊළඟ අනුගමන ක්‍රමවේදය. මේකට ලියන්න ඕන එෆිඩෙවිට් එකක් එක යවන්න ඕන ඉල්ලීමක් කරන ඊට පස්සේ ඒක බලලා ඒ කරුණු සම්පූර්ණ වෙනවා. ඒගොල්ලෝ දැනුම් දෙනවා. නැත්නම් ඩිස්ක්වොලිෆයිඩ් නම් ඩිස්ක්වොලිෆයිඩ් කියලා කියනවා. ඊට පස්සේ ඕනනම් ආයෙ අපීල් ගන්න පුළුවන්. අපීල් එක ටර්න් ඩවුන් වුණොත් ඒක යාට ලිඛිතව දැනුම් දෙන්න ඕන ආයතනය විසින්. ඒ ටික තමයි මේ කියන්නේ. මේක කතා කළා. රයිට්? හරි.
ෆිට් ඇන්ඩ් ප්‍රොපර් මේවා මතක තියාගන්න ඕනේ. යථායෝග්‍යභාවය. මේවෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මම දැක්ක පේපර්ස් වල ප්‍රශ්න තියෙනවා. අපි ප්‍රශ්න කතා කරනකොට කතා කරමු මේක රයිට්. හරි. එතකොට ඒකත් හරි. ඊළඟට මේක කතා කරා මේක කතා කරලා ඉවර කළා. ඊළඟට ප්‍රාග්ධන ප්‍රමාණය මේකත් කතා කරා මම. capital adequacy ratio. අවදානම් මත බර ලැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. හරිද? මේක කතා කරා. මට මතකයි මේක කතා කරා. capital adequacy ratio. කතා කරා නේද? yes කතා කරා. අවදානම් මත බර ලැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. yes. ඒක බලා ගන්න. ඒකත් මම මේ ආපහු ඒ කියන්නේ සෑම විටම ආයතනයේ වත්කම් සකස් වෙන්නේ ණය සහ අත්තිකාරම් වලින්නේ. ණය අත්තිකාරම් වලට හැම ණයකට සහ අත්තිකාරම් රිස්ක් වේට් එකක් රිස්ක් රේට් එකක් තියෙනවා. ඒ අනුව ඒ රේට් මේ වේට් එක ඒ වේට් එක 50%, 75%, 120%, 150 ආදී වශයෙන් තියෙනවා. ඒ වේට් එක අනුව ඒකට ඒ වේට් එක බැලලා ඒ අනුව ඒකින් 10%ක් 12%ක් ආදී වශයෙන් මුළු ප්‍රාග්ධනයේ තියෙන්න ඕන. ඒ වේට් එකෙන් 5%ක් 6ක් ආදී වශයෙන් කලින් කාලට වෙනස් වෙනවා මූලික ප්‍රාග්ධනයේ කෝ කැපිටල් එක තියෙන. එතකොට ඊට වඩා අඩුවෙන් ප්‍රාග්ධනයේ පවත්වාගෙන යන්න දෙන්නේ නැහැ. මොකද රිස්ක් එක ඇබ්සෝබ් කරගන්න පුළුවන් මට්ටමට මේ කැපිටල් ඇඩික්වසි රේෂියෝ එකෙන් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය පවත්වාගෙන යන්න ඕනේ. ඒක තමයි ඔකින් කියන්නේ. මේකේ ගාණක් කැවිල්ද මේකපාරක්. අපි මේ ගාණක් හදමු පේපර්ස් වල තියෙනවා. ලාස්ට් එක්සෑම් එකේද එපිට එක්සෑම් එකේ මේ කැපිටල් ඇඩික්වසි මේ රිස්ක් වේට් එක බලන ගාණක් ඇවිල්ලා තිබ්බා. අපි පොඩි ගාණක් අපි ඒකත් හදමු පේපර්ස් ඩිස්කස් කරනකොට බලමු. ඒක කියව ගන්න රයිට්. ඒක හරි. කැපිටල් ඇඩික්වසි. ඊළඟට මේක අපි කතා කරා. මේක කතා කරා. ඊළඟට කේවල ණය ගැනීම මේක නම් කතා කරේ නැහැ. රයිට්. මට මතකයි මේක කතා කරේ නැහැ නේද? කියන්න කට්ටියටක් ගාලා. මම මේක මට මතකයි. කේවල ණය ගැනීම කර දාන්නේ කතා කරේ නැහැ. සිංගල් බරෝ ලිමිට් කතා කරේ නැහැ. හරි. yes. උදේනි. හරි. ඔයගොල්ලෝ හැමදාම ඉන්න කට්ටියනේ ඒගොල්ලෝ මතකයි. මටත් මතකයි ඈ. කතා කරන්නේ. අපි මේක කතා කරමු. මොකද්ද? කේවල ණය ගැනීම කරු විධානය. දැන් මොකද්ද මම ඔයගලන්ට මතකද මම කිව්වා අර මුල්ම දවස්වල බැලන්ස් ෂීට් එකක් ඇඳ ගන්න දුන්නනේ. බැලන්ස් ෂීට් එක. එතකොට ඒකේ මම කියවනේ ප්‍රධාන අයිටමෙන් 6ක් නේ මම දෙපැත්ත දැම්මේ. වක්කීම් පැත්තේ ප්‍රාග්ධනයයි, තැම්පතුයි, ණයයි. ප්‍රධාන අයිටමෙන් තුන විතරයි දැම්මේ. වත්කම් පැත්තේ ස්ථාවර හා ජංගම වත්කම්, ණය සහ අත්තිකාරම්, ආයෝජන. ඔය ටිකෙන් දැම්මේ. එතකොට මෙන්න මේ අපි නිකුත් කරන ඕනම විධානයක්, ඕනම නියෝගයක්, ඕනම රෙගුලාසියක්, ඕනම චක්‍රලයක නේ කියන්නේ රෙගුලේටරි රික්වයර්මන්ට්ස්. ඒ කියන්නේ නියාමන අවශ්‍යතාවයන් වෙන නිකුත් කරන මෙවැනි ඕනම දෙයක් මෙන්න මේ කියන බැලන්ස් ෂීට් එකේ ප්‍රධාන අයිටමයන් හෝ අනු අයිටමයන් හා සම්බන්ධයි. එතකොට මේ කියවල ණය ගැනීම කරු විධානය. නිකම් කල්පනා කරලා බලන්න ඕනේ. මොනවා එක්ක සම්බන්ධ වෙන්නේ? ණය සහ අත්තිකාරම්. ඒ කියන්නේ ප්‍රධාන වත්කම තමයි ණය සහ අත්තිකාරම්. බැංකුවක් වේවා, මුදල් සමාගමක් වේවා, කාල්බඩු සමාගමක් වේවා. ඒගොල්ලන්ගේ මේන් ඇසෙට් එක වෙන්නේ ණය සහ අත්තිකාරම්. එහෙනම් කේවල ණය ගැනීම කරු විධානය සම්බන්ධ වෙන්නේ මොකටද? මේ ණය සහ අත්තිකාරම්. ඒ වගේ එහෙමත් ප්‍රශ්න අහලා තියෙන සමහර වතාවල. ඒ අයිටමේ කියලා මෙවැනි මේ අයිටමේ හා සම්බන්ධ නියාමන රෙගුලේටරි රික්වයර්මන්ට්ස් මොනවද? විධානයන් කීපයක්. ඒගොල්ලෝ නම් කරනවා දෙකක් හෝ තුනක් සම්බන්ධ කරලා ඒකේ තියෙන වැදගත්කම සාකච්ඡා කරනවා. ලකුණු 5යි. ඒතර එහෙමයි අහන්නේ ප්‍රශ්න. එහෙම නැත්නම් ප්‍රාග්ධනය හා සම්බන්ධ ප්‍රධාන විධානය මොකද්ද? ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. අවම මූලික ප්‍රාග්ධනය. ඒ වගේ. එහෙම ඇහුවොත් ඒක ටක් ගාලා වලට මීටර එන්න ඕන. ඊළඟට තැන්පතු හා සම්බන්ධ විධානයන්. අපි දැන් කතා තැන්පතු විධානය. මම ඒක කතා කරා මම හිතන්නේ. ස්ථාවර තැන්පතු වලට ඒ වගේම ඊළඟට ද්‍රවශීල වත්කම්. ඔය හැමදාම ප්‍රශ්න අහන විධාන. ද්‍රවශීල වත්කම්, බොල්ල අඩමාන නැවීම කිරීම, ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය වයින් හැමදාම වගේ ප්‍රශ්න අහනවා. ඒ මේ හරියට අනිත් ඒවාට ඕන. මේවා ගැන හරිය දැනුමකින් සන්නද්ධලා ඉන්න ඕන. අපි ප්‍රශ්නත් කතා කරනවා. ඒක හරියට ලිව්වොත් ලකුණු 5 හෝ ලකුණු 10 හරියට ගන්න පුළුවන්. අපි ලකුණු 20න් ලකුණු 18ක් 19ක් මම නම් බලන්නේ හරියට අහලා තිබුණොත් දෙනවා. ස්කීම් එකට අනුව ලකුණු ලියලා තිබ්බොත් දෙනවා. නිර්ලෝභීව දෙනවා. එහෙම අයට SDs තියෙනවා. හැබැයි තියෙන්නේ අඩුවේ. කලාතුරකින් එන්නේ. මම පේපර්ස් 300ක් විතර වලට S 2ක් 3ක් Bs 7ක් 8ක් වගේ තමයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම C නැත්නම් S සිම්පල් පාස්. ඒ වගේ හරියට පොයින්ට් එකකට ලියන්න ඕනේ. කරුණු අපි ඔක්කොම නොවලහා උගන්වනවා. කිසිම දෙයක් අපි
මේ ගුරු මුස්ටි තියාගන්න නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කියලා මොකද ඔයගොල්ලෝ අනාගතේ බැංකු කරණයට වැඩ කරන්නේ. ඉන්න අය හොය දැන්ට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේවා හරියට සන්නද්ධ වෙන්න ඕන. විභාගේ සහ පාස් වෙන වඩා ඔයගොල්ලෝ දැනුමින් සන්නද්ධ වෙන්න ඕන. right. කේවල ණය යොමු කරු දාන්න. බලමු මේක. දැන් මට කියන්න අපි අද වේගෙන් කතා කරා සර්. මොකද මේ කියන්නේ? බලන්න මට ඒක බලන්න ඕන. නෑ නෑ මම නෙමෙයි පේපර්. අපි පේපර්ස් හදන්නේ නෑ. හදන්නේ නෑ පේපර්ස්. රයිට් මොකද එහෙම වෙනම මේ එක්සැමිනර්ස්ලා පේපර් එක්සැමිනර්ස්ලා වෙනම ඉන්නවා. මාකින් එක්සැමිනර්ස්ලා වෙනම ඉන්නවා. අපි ක්ලාසස් කරන වෙනම ඉන්නවා. මම පේපර්ස් බලනවා. හදන්නේ නෑ. මොකද ඒකට වෙනම පැනල් එකක් ඉන්නවා. පැනල් එක හදනොත් ඒගොල්ලන්ට ක්වෙස්චන් පූල් එකක් තියෙනවා. අපිත් සමහර ප්‍රශ්න දෙකක් දාන වෙලාවල් තියෙනවා. අපින් ගන්න අහනවා. ඉල්ලනවා. නමුත් අපි දන්නේ ඒකම දානවාද කියලා. සමහරට ඒවා මොඩරේට් කරලා දාන්න පුළුවන්. ඒවා වෙනස් කරලා දාන්න පුළුවන්. ඊට ළඟ ඒ අදහස වෙන විදිහට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් මොකක් හරි ඔයගොල්ලන්ට තේරෙන්න ඕන ප්‍රශ්නේ අහනකොට මේ අහන්නේ මෙන්න මේ ඒරියා එකේ. මෙන්න මේ ටොපික් එකේ. මෙන්න මේ ලයින් එකේ තමයි මේකට උත්තර දෙන්න ඕනේ මීටර එන්න ඕන ටක් ගාලා. එහෙම આવොත් කෙටි වෙලාවකින් දන්න කරුණු සංවිධානය කරලා ටක් ගාලා ලකුණු පහට ටක් ගාලා මොකද ඕන තරම් වෙලාව තියෙනවා. කිසිම ළමයෙක්ගේ කම්ප්ලේන්ට් නැහැ වෙලාවමදි කියලා. මේ පේපර්ස් වල. විනාඩි 15ක් කියවන්නත් දෙනවා. පැය 3ක් ලියන්න තියෙනවා. ඒකට අහන්නේ පොයින්ට් ෆෝමෙන් දීර්ඝ විස්තර ලෙන්දි විස්තර අහන්නෙත් නැහැ. ඒකට ලකුණු 5කට පොයින්ට් බයි පොයින්ට් හරියට කරුණු දැනගෙන ලියන්න ඕන. ඊළඟ ලකුණු 5ට කරුණු දැනගෙන ලියන්න. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. ලකුණු උපරිම ගන්න පුළුවන්. මං වෙලා තිබුණොත් ඕගලන්ට මට එවන්න බෑ ඒක. අපි ෆිසිකල් ක්ලාස් කරන කාලේ මම ළමයින්ට පොඩ්ඩක් ෂෙයා කරනවා බලා ගන්න. මේ එහෙම හොද්දටම ඒකක් ගත්ත ළමයි මගේ සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් ගත්ත ළමයි කොහොමද ලකුණු අරන් තියෙන්නේ? ලකුණු ඒකට ලකුණු ඒ කියන්නේ ලකුණු 85ට වැඩියෙන් ගන්න ඕන. අති දක්ෂ ළමයි. ඒ ළමයා ලියලා තිබ්බ නීට් එකට ලියලා තිබ්බා. ඉතින් මේ ඒක මට නිකන් බලන්න ඕගලන්ට මම කොපියක් ගහගෙන තියාගෙන දෙන්න තිබුණේ අවුරුදු 4කට 5කට ඉස්සර විභාගෙ. පෙන්නන්නේ. ඒ කියන්නේ කොහොමද ළමයි සාර්ථකව මුණ එහෙම ළමයි ඉන්නවා. තාම සාර්ථකව සංවිධානය වෙලා හොඳට කියවලා බාහිර දැනුමත් ලබාගෙන බැංක කෙනෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. වැඩ කරන සමහර නන් බැංක කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම ළමයිත් ඉන්නවා. ඒ නිසා හරියට මේ කරුණු අවබෝධ කරගෙන ඉන්න. මම නෙමෙයි පේපර් එක හදන්නේ. කවුරු හැදුවත් ඒක බය වෙන්න එපා. ලියන්න පුළුවන් මට්ටමට හැම දේවල්ම අපි උගන්වනවා. එහෙම ප්‍රශ්නයක් දෙකක් හැම අවුරුද්දෙම හැම විභාගෙම එනවා. ඉතින් ටිකක් පොඩ්ඩක් ජරමර කළා. ඒ වුණාට ප්‍රශ්න 8ක් තියෙනවානේ. අනිවාර්යෙන් ඒතර පළවෙනි එක කම්පල්සරි ඉතුරු 4 තෝරගන්න පුළුවන්. තව 7ක් තියෙනවා. තෝරන් අපි උගන්න කරුණුත් එක ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වැඩේ තියෙන ළමයි ක්ලාස් එකට එනවා ඒ කාලේ. අද නම් ඔන්ලයින් ජොයින් වෙනවා. ඉතින් යලට මාහර ජොයින් වෙනවා. සමහර උඩින් පල්ලෙන් කියවනවා. නෝට්ස් හොයාගෙන කියවනවා. මගේ නෝට්ස් හොයාගෙන කියවලා බෑ සමහර නෝට්ස් වල වැරදි තියෙනවා. ඒවා මම හදන්නේ ක්ලාස් එකේ ඩිස්කස් කරනකොට. අඩුපාඩු එක්ක හදලා තියන්නේ මේකයි. නෝට්ස් අරන් ගිහලා පාඩම් කරන්න ටිකක් අමාරුයි එතකොට. මම එහෙම තමයි මම කරන්නේ. ඒ නිවැරදි කිරීම ක්ලාස් එකේ මම කරනවා. ඒතකොට ළමයින්ට එන අයට හදා ගන්න පුළුවන්. නැති අයගෙන මට වක් කියවන්නේ මට මගේ ප්‍රශ්න නෙවෙයි නේද? ඒකයි. ඒ නිසා අපි ක්ලාස් එන්න කියන්නේ නේ ඔන්ලයින් නම් ක්ලාස් එකට ජොයින් වෙන්න කියන්නේ දිගටම ක්ලාස් වලට සම්බන්ධ වෙන්න කියන්නේ ඒකයි. අපිට ඕනේ මේ දැනුම දෙන්නයි අවශ්‍ය. ඒකයි අප්‍රධාන අරමුණ. විභාගේ පාස් වෙයි කොහොම හරි ඔයගොල්ලෝ. කාගේ නෝට් එකක් හොයාගෙන හරි පේපර්ස් ටිකක් බලලා හරි. ඒක මදි. ඔය ඉන්ඩස්ට්‍රි එකේ ඔයගොල්ලෝ තව අවුරුදු 15ක් 20ක් 30ක් 40ක් ඉන්න ඕන නේද? 25 30ක්. ඒතර ඔයගොල්ලෝ තව උඩට යද්දි තීරණ ගන්න පුළුවන් වෙන්න ඕන. දැනුම තියෙන්න ඕන. ඒ වගේම ඔයගොල්ලන්ගේ හැකියාවන් වර්ධනය වෙන්න ඕනේ. ඒවට තමයි මේ ලබා දෙන්නේ. රයිට්? ඕකේ. හරි. කේවල ණය ගැනුම් කර සීමා විධානය. දැන් මේ ණය දීමේදී මෙහෙම සීමාවක් දාලා තියෙනවා. අපි මේ මේක කතා කරලා ඉවරලා මේක ගැන කතා කරමු. මෙහෙම 88 අංක 74 දරන මුදල් සමාගම් පන්තියේ දෙවන වගන්තියේ ප්‍රකාරව ලියාපදිංචි කරන සෑම මුදල් ඒ කාලේ පරණ පනතේ අදාළ වේ. තවද මෙම විධානයේ පැනවුවාම බලපාත් වෙන පරිදි ක්‍රියාත්මක තරුව දාලා තියෙන්නේ මම කිව්වා මතකනේ මුලින්ම. ඒ කියන්නේ පරණ පනතෙන් බලාත්මක වෙලා අදටත් වළංගුව පවතින විධානයක්. කේවල ණය ගැනීම සිංගල් බරෝවර් ලිමිට්. කියන්නේ එක ණයකරුවෙකුට දෙන්න පුළුවන් සීමාවක් පනවලා තියෙන මුදල් සමාගම. ඒක තමයි වෙන්නේ. බලමු. 2007 අංක 1 දරන මුදල් සමාගම ණය දීම් විධානයේ
ණයදීම් විධානය. ඒක වෙන එකක්. ඒක අපි එකත් කතා. දෙවන ඡේදය යටතේ පනවා ඇති සීමාවන්ට යටත්. දැන් මේ 2007 අංක 1 දරන මුදල් සමාගම් ණයදීම් විධානයක් තියෙනව වෙනවා. ඒකේ දෙවන ඡේදයේ සීමාවන් තියෙනවා. ඒවා අපි ඒකෙදි බලමු. අන්න ඒවටත් යටත්ව ඕනෑම අවස්ථාවකදී මුදල් සමාගමක් විසින් කේවල ණය ගැනුම් කරුවෙකුට, ඒ කියන්නේ එක ණය කරුවෙකුට ප්‍රදානය කළ ණය පහසුකමක් හෝ, ඒ කියන්නේ සිංගල් එක ණයක් හෝ කේවල ණය ගැනුම් කරුවට ප්‍රදානය කළ මුළු ණය පහසුකම. එයාට ණය කීපයක් තියෙන්න පුළුවන්. එක ණයක් තියෙන්න පුළුවන්, තව ණය දෙකක් තුනක් ඒ වගේ තියෙන්න පුළුවන්. මුළු ණය පහසුකම් වල එකතු වෙහි නොපියවා පැවති ශේෂය, outstanding balance එක. එම මුදල් සමාගමේ අවසන් වරට විගණනය කර ඇති ශේෂපත්‍රය දැක්වෙන ප්‍රාග්ධන අරමුදල් වලින්, ඒ කියන්නේ ප්‍රාග්ධන කියන්නේ capital funds, ප්‍රාග්ධන අරමුදල්, ඒ කියන්නේ tier 1 plus tier 2 equal to total capital. ප්‍රාග්ධන අරමුදල් වලින් 15ක් කිසිම අවස්ථාවක නොඉක්ම විය යුතුය. නොඉක්ම. දැන් ඔයගොල්ලන් ඇඳගත්ත balance sheet එකේ ප්‍රාග්ධනයේ කීයද තියෙන්නේ? මිලියන 500ද මට මතක නැහැ. 600ද? ටග්ගල් කියන්නේ ඉක්මනට මේ කියලා දෙන්න. මං කිව්වා ළඟ තියාගන්න කියලා. මං ඉතින් 500ක් වෙන්නේ මේ ප්‍රාග්ධනයේ මිලියන 500ද? 500ද 600ද? ටග්ගල් කියන්න. හරි 500 කියලා හිතමු. දැන් ඔක හොයනවා දැන් ළඟ නෑ මං හිතන්නේ. හරි. මිලියන 500 මං ඇඳගත්ත බැලන්ස් එකේ අපි හිතමු 500 කියලා. ප්‍රාග්ධන අරමුදල් මිලියන 500යි. රයිට්? හරිද? 500. එතකොට මේක විදිහට නම් ඒ ප්‍රාග්ධන අරමුදල් වලින් 15ක් කිසිම අවස්ථාවක්, ඒ කියන්නේ මිලියන 500න් 15ක් කියන්නේ මිලියන 500න් 15ක් කියන්නේ 15යි 75යි. ඒ කියන්නේ ඒ සමාගමට කිසියම් ණය පුද්ගලයෙකුට එක ණයක් හෝ ණය කීපයක එකතුව මිලියන 75ට වැඩි දෙන්න බෑ. මිලියන 75ට වැඩි දෙන්න බෑ. පැහැදිලි ඇති. අන්න එක කොන්දේසියක් මේ විධානයේ තියෙන. මේවා ණය දෙද්දි කම්ප්ලයි වෙන්න ඕන. සිංගල් බර. මුදල් සමාගමක් විසින් ණය ගැනුම් කරුවන් සමූහයකට හෝ එම මුදල් සමාගමේ පාලිත සමාගම් වලට සහ හෝ ආශ්‍රිත සමාගම් වලට ප්‍රදානය කළ ණය පහසුකමක් හෝ එසේ කළ මුළු ණය පහසුකම් වල නොපියවා පැවති මුළු ශේෂය. ඒකේ තව පැත්තක්. මුදල් සමාගමක් විසින් ණය ගැනුම් කරුවන් සමූහයකට, ඒ කියන්නේ ගෲප් එකකට ණය ගැනුම් කරුවන් සමූහයකට හෝ එම මුදල් සමාගමේම පාලිත සමාගම. ඊට පහලින් ඒගොල්ලෝ බලන පාලිත සමාගම සහ ආශ්‍රිත සමාගම් වලට ප්‍රදානය කළ ණය පහසුකමක් හෝ එසේ කළ මුළු ණය පහසුකම් වල නොපියගෙන කීපයක් තියෙන ඒවායි නොපියවා පැවති මුළු ශේෂය මේ මුදල් සමාගමේ අවසන් වලට විගණනය කර ඇති ශේෂ පත්‍රයේ දැක්වෙන ප්‍රාග්ධන අරමුදල් වලින් 20ක් කිසිම අවස්ථාවක නොයෙක් වෙයි. ඒ කියන්නේ 15ක් නම් යම් පුද්ගලයෙකුට ඒගොල්ලන්ගේ ණයකරුවන් සමූහයකට නැත්නම් ආශ්‍රිත සමාගමකට පාලිත සමාගමකට නම් 20 ඉක්මවන්න බෑ. ක්ලියර්. ඒ පොයින්ට් එක ක්ලියර් වෙන්න. ඊට පස්සේ යම් මුදල් සමාගමක් ඉහත ඡේදවල සඳහන් ණය ගැනුම් කරුවෙකුට. ඒ කියන්නේ ඉහත ඡේදවල කියන්නේ කලින් දෙකේ. පුද්ගලයෙක් ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්න පුළුවන්. යම් සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් වෙනවා. ප්‍රදානය කරන ණය පහසුකමක නොපියවා පැවති ශේෂය, outstanding balance එක. එම මුදල් සමාගමේ අවසන් වලට විගණනය කළ ශේෂපත්‍රය දැක්වෙන ප්‍රාග්ධන අරමුදල් වලින් 10%ක් ඉක්මවන අවස්ථාවකදී 15ක් වෙන්න පුළුවන් 20ක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ 10ක් ඉක්මවන අවස්ථාවකදී එසේ ඉක්මවා යන සියලු ණය පහසුකම් වල එකතුව එම මුදල් සමාගමේ අවසන් වරට විගණනය කර ශේෂපත්‍රය දැක්වෙන මුළු ණය පහසුකම් වල එකතුවෙන් 50% කිසිම අවස්ථාවක නොඉක්ම වෙයි. දැන් කන්ඩිෂන්ස් තුනක් තියෙනවා. හරිද? 1 by 1 මේවා තේරුම් ගන්න ඕන. රයිට්? ක්ලියර් නේද? 1 by 1 තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ එකක් ඉන්ඩිවිජුවල් නම් 15ට වැඩි වෙන්න බෑ. ප්‍රාග්ධන අරමුදල් වලින්. ගෲප් එකකට හෝ ආශ්‍රිත හෝ පාලිත සමාන 20 ඉක්මවන්න බෑ. දෙවෙනි එක. තුන්වෙනි එක ඒ ඡේදවල සඳහන් ණය ගැනුම් කරුවට ප්‍රදානය කළ ණය පහසුකමක නොපියවා පැවති ශේෂය, outstanding balance එක එම මුදල් සමාගමේ අවසන් වලට විගණනය කළ ශේෂ පත්‍රය දැක්වෙන ප්‍රාග්ධන අරමුදල් වලින් 10%ක් ඉක්මවන අවස්ථාවකදී. දැන් අපි හිතමු අපේ ගාන මිලියන 500යි. එතකොට 10 කියන්නේ මිලියන 50යි. කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට මිලියන 50ට වැඩි ණයක් දෙනකොට එසේ ඉක්මවා යන සියලු ණය පහසුකම් වල එකතුව. ඒ කියන්නේ 10 ඉඳලා 15 දක්වා මිලියන 25ක්නේ 50යි 75යි. එතකොට මිලියන 20 කියන්නේ මිලියන 100යි. එතකොට 50යි 100යි. වැඩි වෙන මිලියන 50 නැත්නම් වැඩි වෙන මිලියන 25. රයිට්? එසේ ඉක්මවන සියලු ණය පහසුකම් වල එකතුව
අර එහෙම තුනේ වැඩි වෙන ප්‍රමාණයකතු එම මුදල් සමාගමේ අවසන් වරට විගණනය කර ශේෂපත්‍රයේ දැක්වෙන මුළු ණය පහසුකම් වල එකතු වෙන ටෝටල් ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එකේ ටෝටල් ලෝන්ස් ඇන්ඩ් පහසුකම් එකතු වෙන 50ක් කිසිම අවස්ථාවක නොයෙක් විදිහට. යන්න පැහැදිලි මේක සරල අංක ගණිතයක් තියෙන. ඉක්මවන්න බෑ. ඔක තමයි those are the three conditions of this direction. යම් ඊළඟ එක යම් මුදල් සමාගමක් විසින් සුරැකුම් රහිතව කියන්නේ without collateral යම් ණය ගැනුම්කරුවෙකුට without collateral යම් ණය ගැනුම්කරුවෙකුට ප්‍රදානය කළ මුළු ණය පහසුකම් වල නොපියවා පැවති ශේෂය එම මුදල් සමාගමේ අවසන්වට විගණනය කර ශේෂපත්‍රයේ දැක්වෙන මූලික ප්‍රාග්ධනින් 1%ක් නොඉක්මිය යුතුයි. ඒ කියන්නේ මේක නම් මිලියන 500යි ඔබලා ගානේ තියෙන ප්‍රාග්ධනේ 1%යි කියන්නේ මිලියන 500න් 1%යි කියන්නේ මිලියන 500න් 1%යි කියන්නේ කීයද? මිලියන 100න් 1%යි කියන්නේ මිලියන 5යි. right? මිලියන 5යි. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක ශේෂපත් දකින මූලික වංශයට එකක් නොඉක්මිය යුතුයි. ඒ කියන්නේ without collateral නම් ඊට වඩා වැඩි ලෝන් එකක් දෙන්න බෑ. without collateral, right? සුරකුම් රහිතව ප්‍රදාන කරන මුළු ණය පහසුකම් වල නොපියවා පවතින. ඒ වගේ එහෙම දීලා තියෙනවා without collateral loans. ඒ වගේ මුළු ණය පහසුකම් වල. ඒ කියන්නේ total එක. එහෙම without collateral දීපු loans වල එකතුව. වල නොපියවා පවතින ශේෂය outstanding balance. එම මුදල් සමාගමේ අවසන් වරට විගණනය කර ඇති ශේෂපත්‍රයේ දැක්වෙන ප්‍රාග්ධන අරමුදල් වලින් 5% කිසිම අවස්ථාවක නොඉක්මිය යුතුයි. ඒ කියන්නේ එහෙම තව කැප් එකක් දාලා තියෙනවා. මේ සුරකුම් රහිතව ප්‍රදානය කරන ණය පහසුකම් යන්නේ සුරකුම් රහිතව දෙන ලද ණය පහසුකම් හෝ සුරකුම් ලෙස ලබාගත් වත්කම් වල වෙන්නපල වටිනකම ප්‍රදානය කළ ණය පහසුකමින් අවම වශයෙන් 75ක් ආවරණය කිරීම ප්‍රමාණවත් නොවන ණය පහසුකම්ද අදහස් වේ. ඒක තමයි ඩෙෆිනිෂන් එක. ඊළඟට 2006 අංක 5 දරන මුදල් සමාගම ණයදීම් විධානයේ දෙවන ඡේදය 2006 අංක 5 දරන මුදල් සමාගම් ණයදීම් විධානයේ දෙවන ඡේදය. අර අපි කලින් කියපු එක එතන වෙනසක් තියෙන අතර කි 2006 අංක 1 කියලා මම හිතන්නේ. ඒක අපි හරියට ක්ලියර් කරගමු. නම්බර් එකේ පොඩි වෙනසක් තියෙනවා. මුලින්ම මේක කිව්වේ 2007 අංක 1 කියලා. මෙතන තියෙන්නේ ණයදීම් විධාන 2006 අංක 5. බලමු අපි ඊළඟ ඒ ඩිරෙක්ෂන් එකට යනවා. විධානයේ දෙවන ඡේදයේ පස්වන විධානයේ රට මෙහි සුරකුම් යන්නට තුන්වන පාර්ශවයක් විසින් අප ඇතුළත් වේ. තර්ඩ් පාර්ටි එකක් දීපේවත් ඇතුළත් වෙනවා. මෙහි වෙළඳපොළ වටිනාකම යන්නේ මෝටර රථ සහ යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයා විසින් අනුමත කරන ලද කියන්නේ DSNBFI. තක්සේරු කරුවකින් අවසාන පූර්ව මාස 6ක ඇතුළත ලබාගත් තක්සේරු වටිනාකම සහ ඉඩම් හා ගොඩනැගිලි සම්බන්ධයෙන් සුසුකම්ලත් වෘත්ති තක්සේරු කරුවකින් අවසාන පූර්ව මාස 6 ඇතුළත ලබාගත් තක්සේරු වටිනාකම අදහස් වේ. right? ඒ 2007 අංක 1 දරන මුදල් සමාගම ණයදීම් විධානය. ඒක අපි අර ඉස්සෙල් සම්බන්ධ කරක මේ විධානයේ මුලින් කියවනේ 2007 අංක එකේ එකට සම්බන්ධයි කියලා. මේ තියෙන 2007 අංක දරන මුදල් සමාගම ණයදීම් විධානයේ දෙවන ඡේදය යටතේ පානවා ඇති සීමාවන්. ඒ සීමාවන්ට යටත් තමයි මේ සීමාවන් තියෙන්නේ. ඒ කියන්නේ මේක ඉන්ටර් රිලේෂන්ෂිප් එකක් තියෙනවා මේ දෙක අතර. මේ 2006 අංක 4 දරන කේවල ණය ගැනුම් කර විධානයත් 2007 අංක 1 දරන ණයදීම් විධානයත් ඒ දෙක අතර සහ සම්බන්ධය අන්තර් සම්බන්ධයක් තියෙනවා. දැන් අපි ඒ ඊළඟට බලනවා මේක. ඊළඟට තියෙන එක. 2007 අංක 1 දරන මුදල් සමාගම ණයදීම් විධානය. මෙම විධානය 88 ඒකත් අර විදිහට 78 පරණ පන්තියෙන් 88 පරණ පන්තියෙන් තියෙන්නේ. කිසිම මුදල් සමාගමක් විසින් ඔන්න සීමාවන්. මෙන්න මේ සීමාවන්ට යටත් තමයි අර සීමාවන් තියෙන්නේ. මේවට යටත් තමයි උඩින් කියපු එකේ සීමාවන් තියෙන්නේ. කිසිම මුදල් සමාගමක් any finance company එම මුදල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුට අධ්‍යක්ෂවරයෙකුගේ ඥාතියෙකුට එහි පාලක සමාගමකට එම සමාගමේ කොටස් හෝ එම සමාගමේ කවර හෝ පාලිත සමාගම කොටස් අප වශයෙන් තබාගෙන ඒ වගේ එම සමාගමේ කොටස් මිලට ගැනීම පිණිස හෝ එම සමාගමේ කොටස් මිල ගැනීම හෝ මුදල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුගේ ඔහුගේ ඥාතියෙක්ගේ හෝ මුදල් සමාගමේ යම් සේවකයෙක්ගේ අපය හෝ හානිපූර්ණය මත කිසිදු ණය පහසුකමක් ප්‍රදානය නොකළ යුතුයි. අන්න ඒකයි. මේ කන්ඩිෂන්ස් උත් ඇතුළත් අර උඩින් කියපු විධානය තියෙන කේවල ණයදීම විධානයේ කොන්දේසි අදාළ වෙනවා. right? එතකොට ඊළඟට කියනවා 2006 අංක 4 දරන ඔය අපි උඩින් කතා කරේ
මුදල් සමාගම් කේවල ණය ගැනුම් කරු සීමා විධානය නිශ්චය කරන සීමාවලට යටත්ව. මේක කියනවා ඒකේ සීමාවලට යටත්ව, ඒක කියනවා මේකේ සීමාවලට යටත්ව. කියන දෙක අන්තර් සම්බන්ධ. මේ දෙකේම තියෙන සීමාවන් සැලකිල්ලට ගනිමින් තමයි මේ ණය ප්‍රදානය කිරීම, ණය දීම මුදල් සමාගම් කරන්න ඕන. රයිට්? කරන්න ඕන. ඒක තමයි මේකෙන් තේරුම් ගන්න ඕන. තව කොටසක් පල්ලෙහා තියෙන එකේ මුදල් සමාගමට එහි පාලිත සමාගමට හෝ ආශ්‍රිත සමාගම් වලට එවැනි ණය පහසුකම් සම්බන්ධයෙන් සමාගමේ වෙනත් ණය ගැනුම්කරුවන්ට පනවනු ලැබිය හැකි නියමයන් හා කොන්දේසි වලට යටත්ව ණය පහසුකම් ප්‍රදානය කළ හැකි වේ. තවද එවැනි ණය සම්බන්ධයෙන් මුදල් සමාගම විසින් ඒ කියන්නේ මොකද්ද? මේ කියන්නේ දැන් මම දැන් කියාගෙන ආවේ මේක ටිකක් කොම්ප්ලිකේටඩ් කරගන්න එපා. මේ දෙකේ අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. කේවල ණය ගැනුම්කරු විධානයත් ණය දීමේ විධානයත්. ණය දීමේ විධානයේ කොන්දේසි වලට යටත් වෙන්න අරක මේ කේවල ණය ගැනුම්කරු විධාන ණය දීම. ඒ වගේම කේවල ණය ගැනුම්කරු විධානයේ තියෙන කොන්දේසි කියනවා මේකේවට දෙක එකිනෙකට සහ සම්බන්ධයි. රයිට්? ඒකයි කියන්නේ. ඒ දෙකම සලකා බලලා තමයි ණය දෙන්න ඕන. ඊළඟට අලුත් තත්ත්වයක් තව කියනවා මේක තමයි ඊළඟට අපි කතා කරන්න පටන් ගත්තේ මෙන්න මේක. ඒ මොකද්ද? ඒ සමාගමේ මුදල් සමාගමේ පාලිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් වලට ඒ වගේ ණය පහසුකමක් සම්බන්ධයෙන් සමාගමේ වෙනත් ණය ගැනුම් කරන පනවනු ලැබිය හැකි නියමයන් හා කොන්දේසි වලට යටතේ. ඒ කියන්නේ same terms and conditions. ඒ කියන්නේ වෙනත් ණයකරුවන්ට දෙන කොන්දේසි පොලිය වෙන්න පුළුවන්, ආපසු ගෙවීමේ කාලය වෙන්න පුළුවන්, නැත්නම් සහන කාලේ ග්‍රේස් පීරියඩ් ඒ වගේ කොන්දේසි අනිත් අයට තියෙන කොන්දේසිම තමයි ඒගොල්ලන්ගේ සමාගම් වලට ගෲප් එකේ වෙන්න පුළුවන්, පාලිත සමාගමක් වෙන්න පුළුවන්, ආශ්‍රිත සමාගමක් වෙන්න පුළුවන්. නැත්නම් සහ සම්බන්ධයක් තියෙන ආයතනයක් වෙන්න පුළුවන්. ඒවට දෙනකොටත් අර terms and conditions වෙනස් කරන්න බෑ. ඒවට යටත්ව ණය පහසුකම් ප්‍රදාන කරන්න පුළුවන්. තවද එවැනි ණය සම්බන්ධයෙන් මුදල් සමාගමක් විසින් ණය ගැනුම්කාර සමාගමේ නම, එහෙම ණය දෙන ආයතනයේ නම, ණය පහසුකම් ප්‍රදානය කළ දිනය, ප්‍රදාන කළ මුදල, සුරකුම් හා පොලි අනුපාත. ඒතර බලන්න පුළුවන් ටක් ගාලා අර ඔෆ් සයිට් සර්වයිලන්සස් කරන ළමයින්ට ඒ සෙක්ෂන් එකේ සෙන්ට්‍රල් බැංක් ඉන්න අයට අනිත් අයට දෙන terms and conditions මොකද මේගොල්ලන්ට ඇප්ලයි කරලා තියෙන්නේ. ඒවා ඒ විස්තරයක් එවන්න ඕන. මේගොල්ලන්ගේ ණය පහසුකම් දෙන පොලි අනුපාතය, සුරකුම්, ණය මුදල, දිනය, ඒකේ නම, ඒ විස්තර ඇතුළත් වාර්තාවක් යයි. ඒක තමයි ඒවා පොත්පත් බලන්න ඕනේ නැහැ. ඉතින් මේ කලින් වාර්තා තියෙනවා නම් කලින් විදියටම ඒවට අනුකූලවද මේ ණය දීලා තියෙන්නේ කියලා ඔෆ් සයිට් සර්වයිලන්ස් ඩිවිෂන් එකේ ඉන්න සෙන්ට්‍රල් බැංක් එකකට චෙක් කරගන්න පුළුවන්. ඒවා එවන්න ඕනේ. ඇතුළත් එවැනි ණය පහසුකම් වලට අදාළ විස්තර ණය පහසුකම් ප්‍රදානය කළ දිනේ සිට දින 14ක් ඇතුළත අධ්‍යක්ෂරයා කියන්නේ DSN BFI වෙත වාර්තා කරන්න ඕන. කිසිම මුදල් සමාගමක් විසින් ණය පහසුකම සම්බන්ධයෙන් පොලිය හැර වෙනත් කවර වූ හෝ වර්ගයක යම් ගාස්තුවක් ප්‍රදානය කරන ලද මුදලින් හෝ මූල්‍ය පහසුකම් 5% ඉක්මවා අය කර නොගත යුතුය. මොකද්ද මේ කියන්නේ? කිසියම් ලෝන් එකක හරි ඇඩ්වාන්ස් එකක හරි මුදලෙන් 5% ඉක්මවලා කිසිම ආකාරයකට ණය පොලිය හැර ඉන්ට්‍රස්ට් එක වෙනම තියෙනවා. අනිකුත් other charges වෙන document charges, අර charges, මේ charges කියලා 5% ඉක්මවන්න බෑ. ඒකත් මේ ණය දීම විධානයේ තියෙනවා ගත යුතුයි. එසේම සෑම මුදල් සමාගමක් විසින්ම සෑම මුදල් වර්ෂයක් අවසානයේ සිට මාස 3ක් ඇතුළත එම මුදල් වර්ෂයේ අවසානයේට අයවිය යුතු සියලු ණය පහසුකම් සම්බන්ධ තොරතුරු, කියන්නේ outstanding balances අධ්‍යක්ෂරයා විසින් දෙනු ලබන ආකෘතියට අනුව අධ්‍යක්ෂරයාට ඉදිරිපත් කළ යුතුය. දැන් හරියද? දැන් මේකට ණය දීමට සම්බන්ධ ප්‍රධාන විධානයන් දෙකක් අපි කතා කරා. ක්ලියර්? ඒ දෙක අපි ඉස්සෙල්ලා ක්ලියර් කරගමු. ණය දීමට සම්බන්ධ, ඒ කියන්නේ loans and advances වලට සම්බන්ධ ප්‍රධාන විධානයන් දෙකක්. එකක් තමයි කේවල ණය ගැනුම්කරු විධානය, අනික ණය දීමේ විධානය. ඒ දෙකේ අතර සහ සම්බන්ධිකුත් තියෙනවා. මේකේ සමහර ඒවා කියනවා මේකේ ණය දීමේදී අර කොන්දේසි වලට යටත් වෙනවා. ඒකේ කියනවා මේ කොන්දේසි වලට යටත් වෙනවා. දෙකට දෙක එකිනෙකට සම්බන්ධයි. මේ දෙක ක්ලියර්ද ඔයගලන්ට? මේ දෙක ක්ලියර්ද? මේක හරියට තේරුම් ගන්න ඕන. මම තව දෙයක් කියන්න යන්නේ නෙමෙයි. ඉම්පෝටන්ට් දෙයක් තව කියන්න යන්නේ. ක්ලියර්? ඕකේ ෆයින්. දැන් කියන්න හදන්නේ මම මොකක්ද දන්නවද? ක්ලියර්. ඕකේ. ඕගොල්ලන්ගෙන් මම දැක්ක අහලා තියෙන එකපාරක් පේපර් එකක ණය සහ අත්තිකාරම් සඳහා මුදල් සමාගමක. රයිට්? මුදල් සමාගමක ණය සහ අත්තිකාරම් ඒවට අදාළ විධානයන් දෙකක් හෝ කීපයක් එහෙම නම් කරලා කියනවා ඒගොල්ලෝ. සඳහන් කරලා ඒක කෙටියෙන් විස්තර. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ ණය සම්බන්ධ මුදල් සමාගම නම් මෙන්න මේ දෙක කියන්න පුළුවන්. ඒ වගේම බොල්ලහා අඩවාණය වෙන් කිරීම ණය වලට සම්බන්ධයි. ඒ වගේ 3ක් හෝ 4ක් නම් කළාම හයි. ඒතර ඕගලන්ට ඔළුවට එන්න ඕනේ, මීටර එන්න ඕන ටක් ගාලා
ණයවලට සම්බන්ධ අපි උගන්වලා තියෙන විධානයන් මොනවද? ඒක මුදල් සමාගමක වෙන්න පුළුවන්. ඒක බැංකුව ළඟ යන්නේ බැංකුවක වෙන්න පුළුවන්. සහ කාල්බදු සමාගමක වෙන්න පුළුවන්. ඒක මම දැන් මේ ටික ගන්නවට කාල්බදු සමාගම කියලා ඇහුවත් ඕවම තමයි ලියන්න තියෙන්නේ. ඒවටත් අංකය සහ අවුරුද්ද විතරයි වෙනස් වෙන්නේ. ඔය විධාන, ඔය නියෝග, ඔය රෙගුලාසි ඔය විදිහටම පනවලා තියෙනවා. ඒගොල්ලන්ටත් ණය දීමේදී ඔය කොන්දේසි තියෙනවා. සිංගල් බරෝ ලිමිට්, ණය දීම, ඔය එකිනෙකට සම්බන්ධ වීම තියෙනවා. ඒත් ඒ වගේ ඇහුවත් දැන් ඒක නිසා ඔයගොල්ලන් අහන්න පුළුවන් මුදල් සමාගමක් කියලා නෙවෙයි අහන්න පුළුවන්. කල්බදු සමාගමක ණය සහ අත්තිකාරම් සඳහා අදාළ වන්නා වූ විධානයන් තුනක් නම් කර කෙටියෙන් පැහැදිලි කරන ලකුණු 5යි. එතකොට බොල්හා අඩමන් නැවෙන් කිරීම. ණය දීම සිංගල් බරෝ කියන්නේ කේවල ණය ගනුම් කර දාන්නේ. ඒ තුන නිකන් කියලා විස්තර කරන්න. මේ මුදල් සමාගමක ඇහුවොත් මේ අංක එක කියන්න පුළුවන්. කල්බදු සමාගමක උනත් අංක හොයාගන්න පුළුවන්. ඒක මම ඒ නම් වලින් අංක වලින් කියන්න නමෙන් කිව්වත් ඇති කියලා ඒ විස්තර ටික ලියන්න. මෙන්න මේවා තමයි terms and conditions. පොඩ්ඩක් බ්‍රීෆ් කරන්න. ඒ කෙටියෙන් අහන්න ලොකු විස්තර ලියන්න අවශ්‍ය ලකුණු 5කට. එහෙම අහන්න පුළුවන්. සමහර විට අනාගතේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ කේවල ණය ගනුම් කර විධානය හා මේ එකට සම්බන්ධ නෙමෙයි. මේ එකිනෙකට සම්බන්ධ වීම හරහා ආයතනයේ ආරක්ෂාවට මොන වගේ තත්ත්වයක්ද ඇතිනේ? සුරක්ෂිතභාවයට මුදල් සමාගම. නැත්නම් කල්බදු සමාගම. ඒ වගේම ගනුදෙනු කරනට වඩා ඒකේ ආරක්ෂාව වෙන්නේ ආයතනයට. මොකද අපි හිතමු උදාහරණයක් වශයෙන් ඒගොල්ලන් ඩිපොසිට් තියෙනවා ඕගොල්ලෝ ගානේ මිලියන 5000 හෝ 6000. ඔය තැන්පතු මිලියන 5000 හෝ 6000 පාවිච්චි කරලා එක පුද්ගලයෙකුට ණය දෙකක් දෙන්නෙකුට ණය දෙකක් දෙනවා. මිලියන 2000යි. ලොකු එතකොට ඔයක වයලේට් එක. ඔය සිංගල් බරෝ ලිමිට් එකයි ණය දීම විධානේ වයලේට්. එහෙම කරන්න බෑ. අපි හිතමු එහෙම එකක් නොතිබුණා කියලා. එහෙම රෙගුලාසියක් තිබුණ නැත්නම් සමහර සමාගම් දීලා හොඳ කස්ටමර් කෙනෙක් කියලා ඒගොල්ලෝ ලේසි ආයි සුපර්වයිස් කරන්න ලේසි රිකවරිස් වලට ලේසි ප්‍රොෆිට් earn කරන්න පුළුවන් ගත්ත තැන්පතු ටික දුන්න ණය දෙක එකක් යම් විදියකට එම ආයතනේ කඩා වැටුණොත් එම ආයතනේ බංකොලොත් වුණොත් ණය ගන්න බැරුණොත් ටෝටල් ඩිපොසිටර්ස් ලාගෙම තැන්පත් බක්කිය මිච්ච කරන්න බැරි වෙනවා මුදල් සමාගම. ඕක කල්බදු සමාගම තැන්පත් ගන්න නමුත් ණය ගත්තේව ගන්න බැරි වෙනවා. මොකක්ද තියෙන්නේ? ඒක තමයි කියන්නේ concentration risk. අපි මේ පාඩමක් වෙනම කරනවා. මම හිතන්නේ කලිය නෑ ඔයගලන්ට. ඒ කියන්නේ concentration risk සිංහල වචන මට එන්නේ නැහැ. ඒක මම අපේ පාඩමක් තියෙනවා concentration risk. ඒ කියන්නේ ඒක concentrate වෙලා තියෙන එක තැනකට. එහෙම concentration risk එක වැඩි වෙන්න දෙන්නේ නැහැ. ඔය වගේ විධාන හරහා ඒවා අඩු කරලා දෙන. ඒ කියන්නේ බෙදලා දෙන්න. ඒ කියන්නේ තැම්පත් ලබා ගනිද්දිත් පුළුවන් තරම් එක්කෙනෙක්ගේ දෙන්න එක තැම්පත් ගත්තොත් ඒකේ රිස්ක් එකක් තියෙනවා. යා ඒ තැම්පත් ඉල්ලා හිටියොත් එකවර දෙන්න ඕන. වක්කියම ලයබිලිටි එක ඉෂ්ට කරන්න. ඒ වගේ. ඒ නිසා ගොඩාක් හොඳ වෙන්නේ රිස්ක් එක මිටිගේට් කරන, රිස්ක් එක මිනිමයිස් කරන, රිස්ක් එක ඩයිවර්සිෆයි කරගෙන ඒවා පුළුවන් තරම් විවිධාංගීකරණය කරගෙන නැත්නම් අඩු කරගෙන වැඩ කරන. ඒ වගේ තමයි ණය දීමේදීත් ওই විධානය හරහා, ওই විධාන කීපෙම හරහා ඒ සුරකුම, ඒ ආරක්ෂාව, ඒ සුරක්ෂිතභාවය ආයතනයට ඇති කරලා තිනවා. ආයතනේ කඩා වැටීමට තියෙන අවදානම අවම කරලා තියෙන. ඒක තමයි නියාමකයෙක්ගේ වගකීම. නියාමකයෙක්ගේ රෝල් එක. දැන් මම ඉස්සෙල්ලා කරේ ප්‍රාථමික අලුයකරුවන්ගේ රෝල් එක මොකක්ද කියලා අර මහ බැංකුවේ ප්‍රයිමරි ඩීලර්ස් නම් ඒ පාඩම කරේ කලින්. ඒ වගේ හැම දේ වෙලාවෙම නියාමකයෙකුට ලොකු රෝල් එකක් තියෙනවා. Taman නියාමනය කරනු ලබන, Taman බලනු ලබන, Taman අධීක්ෂණය කරනු ලබන ආයතන සුරක්ෂිතභාවය, යහපැවැත්ම, ආරක්ෂිතභාවය, ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව, වෙළඳපොළ විශ්වාසය, ඒ සියල්ලම ආරක්ෂා කිරීමේ වගකීම තියෙන නියාමකයා. මේවා හිතලා ලියන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් ආවොත්. පොදු කාරණා කොමන් මේ පොයින්ට්ස් ඒවා රයිට්. හරි මම හිතන්නේ පැහැදිලි ඇති. රයිට්. දැන් අපි ඒක කතා කරමු. රයිට්. එතකොට එහෙම ඉදිරිපත් කරනවා. දැන් තව විධානයකට අපි යනවා. දැන් දෙකක් කතා කරා එක ළඟ. දැන් බොල්ලහා අඩමානත් එක 3යි ණය සම්බන්ධයි. රයිට්. ඊළඟ 2007 අංක 2 දරන මුදල් සමාගම් අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් සමග ව්‍යාපාර ගන්ධන විධානය. ඒක තව එකක්. ඒ කියන්නේ ඒකත් බිස්නස් කරන ව්‍යාපාර කරන ඒක ණය දෙන ව්‍යාපාර ගන්ධන එක ඒකත් ණය වලට සම්බන්ධ. ව්‍යාපාර කියන්නේ මුදල් සමාගමක බැංකුවක මොකද්ද? ණය හා අත්තිකාරම්. දැන් බලන්න දැන්ටම අපි හතරක් කතා කරලා තියෙනවා. බොල්ලහා අඩමාන වෙන් කිරීම, සිංගල් බරෝ ලිමිට්, ණය දීමේ විධානය, අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ ඥාතීන් සමග ව්‍යාපාර ගන්ධන කිරීමේ විධානය. රයිට්? හතර. ඒ වගේ අහන්න පුළුවන් නම් කරන්න කියලා අහන්න පුළුවන්. නම් කළා කෙටියෙන් විතර නම් කරන්න ලකුණු 5යි. පහක් නම් කරන්න ලකුණු 5යි. එහෙම අහන්න පුළුවන්. ඒ නිසා මේවා ගැන හරි අවධානයෙන් ඉන්න ඕනේ. බලමු මොකද්ද කියලා.
2007 අංක 2 දරන මෙම් විධානයේ 88 අංක 74 දරන ඒ පන්තිය ඇවිල්ලා ඒකෙන් පනවලා තියෙන තාමත් වළංගු විධානය. 2007 අංක 1 දරන මුදල් සමාගම ණයදී අපි කලින් කතා කරේ. දැන් අපි කතා කරේ 2000 ඒක මේකට සම්බන්ධයි. මේක අංක 2නේ. ඒක අංක 1. 2007 අංක 1 දරන මුදල් සමාගම් ණයදීම් විධානයේ විධිදාන වල එරත්. අන්න ඒකේ තියෙන terms and conditions වල එරත් වෙනවා මේක. දැක්කනේ මේ එකට එකක් සම්බන්ධයි. යටත මුදල් සමාගමක් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ප්‍රයත්නවල නැතුව සමාගමේ අධ්‍යක්ෂවරයෙකුගේ ඥාතියෙකු සමග මුළු එකතුව මාසකට රුපියල් 5 ලක්ෂයක් හෝ මුදල් වර්ෂයකට රුපියල් 5 ලක්ෂයක් ඉක්මන කිසිදු ව්‍යාපාර ගන්ධනවල නොලැබිය යුතුය. එතන මේකේ මේ නෝට් එකේ වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද හදාගන්න මම නැහැ කිව්වේ ක්ලාස් වලට එනාට තමයි මේක හද. මෙන්න මෙතන මෙන්න මේ මාසකට රුපියල් ලක්ෂ 5 කියන එක 50000 වෙන්න ඕන. මෙන්න මේක. තේරුණාද? මේක 50000 වෙන්න ඕන. ඒක ලක්ෂ 5 නෙමෙයි. ඒ කියන්නේ මෙහෙම අධ්‍යක්ෂවරයෙක්ගේ හෝ එයාගේ ඥාතියෙක් සමග කරන ණය ගන්දුණු ව්‍යාපාරවලදී මාසකට 50000යි. එතකොට වර්ෂයකට එහෙම වුණොත් 50000න් ලක්ෂ 6ක් වෙන්න පුළුවන්. නේද? 6කුත් බෑ. මාසකට 50000 පුළුවන් අවුරුද්දට මුදල් වලින් ලක්ෂ 5යි. ලක්ෂ 6ක් බෑ. ඉක්මවන කිසිදු ව්‍යාපාර ගන්ධවල නොලැබී. දැන් දැක්කනේ අර කන්ඩිෂන්ස් වලට යටත්ව ණයදීම විධානයේ අංක 1 දරන ඒ තියෙන terms and conditions වල යටත් අංක 2කින් කියනවා අධ්‍යක්ෂවරුන් සහ ඥාතීන් සමග ගන්ධරු කරද්දී සමාගම ඔන්න ඒ විදිහට කැප් එකක් දාලා තියෙනවා. රයිට්? නොලැබී යුතුයි. 2005 අංක 1 දරන මුදල් සමාගම තැන්පතු විධානය අපි කතා කරා ඒක. සහ 2005 අංක 2 දරන මුදල් සමාගම පොලි අනුපාත විධානය. මේ දෙකත් අපි කතා කරලා තියෙනවා. විධි විධානයන්ට යටත්ව සහ එම මුදල් සමාගමේ අනිකුත් තැන්පත් කරුවන්ට සහ සමාන ආකාරයේ තැන්පතු වලට යටත්ව එම සමාගමේ අධ්‍යක්ෂවරුගෙන් හෝ අධ්‍යක්ෂවරුගේ ඥාතියෙක්ගෙන් කාලීන තැන්පත් සහ ඉතිරි කිරීමේ තැන්පතු බාර ගැනීමේදී මෙහි ඉහත ඡේදයේ විධාන අදාළ නොවේ. ඒ කියන්නේ මොකද්ද මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ? මෙතන තියෙන දෙපැත්තක්. ණය දීමේදී පරිස්සම් විය යුතුයි. රයිට්? ඒ කියන්නේ අර 2007 අංක 1 දරන විධානයේ සීමාවන්ට යටත් අංක 2 දරන විධානයේ මෙහෙම සීමාවන් අධ්‍යක්ෂරුන්ට ඥාතීන්ට පනවලා තියෙනවා. නමුත් තැන්පත් බාර ගැනීමේදී 2005 අංක 1 දරන තැන්පත් විධානයේ පොලි විධානයේ විධාන වලට යටත් වෙන්න ඕනේ. ඒවට යටත්ව එම මුදල් සමාගමේ අනිකුත් තැන්පත් කරුවන්ට සහ සමානාකාරයේ තැන්පත් වලට යටත්. ඒ කියන්නේ ඒ terms and conditions interest rate වෙන්න පුළුවන් අනික් conditions. එම සමාගමේ අධ්‍යක්ෂවරුගෙන් හෝ අධ්‍යක්ෂවරුගේ ඥාතීන්ගෙන් කාලීන තැන්පත් සහ ඉතිරි කිරීමේ තැන්පතු බාර ගැනීමේදී මෙහි ඉහත ඡේදයේ විධානයන් අදාළ නොවේ. එතකොට මේ ඉහත කියනවා අදාළ වෙන්නේ. එහෙම සීමාවක් නැහැ. මාසයකට 50000යි ගන්න පුළුවන් තැන්පතු අවුරුද්දට ලක්ෂ 5ට වැඩි ගන්න බෑ කියලා එහෙම සීමාවක් ඒවට නැහැ. හැබැයි තැන්පත් විධානයේ පොලි විධානයේ කලින් කියපු ඒවාට ඒ terms and conditions වල රත් වෙන්න ඕනේ. ඒවත් එක්ක. ක්ලියර්ද? මේවා ග්‍රීක් කරගන්න එපා. ක්ලියර් ටු ඕල්. මේ එකට එක සම්බන්ධය. මේකේව අරකට සම්බන්ධයි, ඒකේව මේකට සම්බන්ධයි. එහෙම තියෙන්නේ. ක්ලියර්. රයිට්. හරියට ඔළුවට ගන්න ඕන. රයිට්. ක්ලියර්. ඕකේ. ෆයින්. ඊළඟට තව එකකට එනවා. මේක අපි අද ටිකක් වැඩිපුර කතා කරමු. 2006 අංක 7 දරන මුදල් සමාගම ආයෝජන විධානය. දැන් මම ආයි කියනවා. මොකද්ද ආයෝජන? ඔයගොල්ලෝ බැලන්ස් ෂීට් එකේ ඇඳගත් එකේ ඇසෙට්ස් පැත්තේ තියෙනවා ආයෝජන. ඒකටත් තියෙනවා විධානයක්. එහෙම හිතුමනාපේ එකතු කරන තැන්පත්, එකතු කරන මුදල් ගන්න මාකට් එකෙන් ගන්න අය Tamanට ඕන විදිහට ආයෝජනය කරන්න බෑ. ඒකටත් සීමාවන් තනවලා තියෙනවා. ඒකට සීමාවන් පනවලා තියෙනවා. මෙම විධානයේ 88 අංක 78 දරන එකත් ඒ අර්ථයෙන් පනවලා අදර වෙනකොට බලපවත්වන එකක්. මෙම විධානයේ ප්‍රකාරව දෙවන හා තුන්වන ඡේදයේ විධාන වල යටත්ව මේකෙම දෙවන හා තුන්වන ඡේදයේ විධි විධානයන්ට යටත්ව කිසියම් මුදල් සමාගමකට වෙනත් සමාගමක සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ ආයෝජනය කළ හැකිය. මුදල් සමාගමකට පුළුවන් වෙන සමාගමක. ඒ කියන්නේ වෙන සමාගමක් කියන්නේ වෙන මුදල් සමාගමක් වෙන වෙන ව්‍යාපාර කරන සමාගමක් වෙන්න පුළුවන්. සාමාන්‍ය කොටස් ordinary shares ප්‍රාග්ධනයේ ආයෝජනය කරන්න පුළුවන්. එසේ වුවද ඒකටත් terms and conditions තියෙනවා මේ ආයෝජනය කරද්දී. මේ investment වල තියෙන විධානය මේක. හැබැයි මෙම විධානයේ දෙවන හා තුන්වන ඡේදයේ විධානය යටත් තමයි කරන්න පුළුවන්. ආයෝජන එසේ වුවද මෙන්න මේ කියන කාරණා වැදගත්. කරුණු තුනක් තියෙනවා. කිසියම් සමාගමක සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ මුදල් සමාගම කරන ආයෝජනයක්. අපි හිතමු කිසියම් ඒ කියන සමාගම කොටස් නිකුත්වක් කරනවා. ඒ කියන සමාගම. දැන් අපි දන්නවා ප්‍රාග්ධන වෙන්න බල අපි කතා කරා. කොටස් නිකුත් කිරීම අපි කතා කරානේ. ඒ අනුව
ඒ සමාගම ඒ කියන සමාගම වෙනත් ව්‍යාපාර කරන සමාගම. අපිට හෝටල් ව්‍යාපාරයේ දෙන සමාගමක් කියලා. කොටස් නිකුත් කිරීමක්. ඒකේ කොටස් ගන්න උනන්දුවක් තියෙනවා මේ මුදල් සමාගම. අපි කතා කරන්නේ නැහැ මුදල්. ඒතර අන්නේ සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ මුදල් සමාගම කරන ආයෝජනය. ඒ කියන්නේ මුදල් සමාගම පැත්තෙන් කරන ආයෝජනය. එම මුදල් සමාගමේ අවසන් වලට විගණනය කරන ශේෂපත්‍රයේ දැක්වෙන ප්‍රාග්ධන අරමුදල් වලින් 5% කිසිදු අවස්ථාවක නොඉක්මිය යුතුය. දැක්කනේ දැන් ඔයගොල්ලෝ ගන්න මිලියන 500යි. මිලියන 500 5යි කියන්නේ 5යි කියන්නේ මිලියන 25යි. ඒ කියන්නේ ඔය මුදල් ඔයගොල්ලෝ ඇදගත්ත බැලන්ස් ෂීට් එකෙන් අදන් තියෙන මුදල් සමාගමට කිසිම අවස්ථාවක වෙනත් කිසියම් ඕනෑම වූ සමාගමක මිලියන 25කට වැඩිය කොටස් ප්‍රාග්ධනය ආයෝජනය කරන්න බෑ. පැහැදිලි ඇති. දෙක කිසියම් සමාගමක මුදල් සමාගම විසින් කරන ආයෝජනයන් ආයෝජිත සමාගමේ නිකුත් කළ සාමාන්‍ය කොටස් ඒ ආයෝජිත සමාගමේ අපි ගත්තේ ඒ කියන සමාගමක්නේ. ඒතර මේ අපේ සමාගම ABC. ඒතර ABC සමාගම ඒ කියන අනික් සමාගමේ ආයෝජනය කරනවා. ඒ සමාගමේ නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් 40ක් කිසිදු අවස්ථාවක නොඉක්මිය යුතුයි. ඒ කියන්නේ අපිට ඒ සමාගමේ කොටස් නිකුත් කරන සමාගමේ ප්‍රාග්ධනයෙන් 40ක් ඉක්මවන්නත් බෑ. දෙපැත්තටම කන්ඩිෂන්ස් තියෙනවා. අපේ සමාගමේ බැලන්ස් ෂීට් එකෙන් ප්‍රාග්ධන මුදලින් 5ක් ඉක්මවන්න බෑ. ඒ සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් 40ක් ඉක්මවන්න බෑ. 3 එසේ සමාගම නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ ඒ සමාගම නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ කරන ලද මුළු ආයෝජන වල එකතුව මුදල් සමාගමෙහි අවසන් වලට විගණනය කරන ලද ශේෂපත්‍රය දැක්වෙන ප්‍රාග්ධන අරමුදල් වලින් 25ක් කිසිදු අවස්ථාවක නොඉක්මිය යුතුය. ඒකයි මොකද්ද? එසේ සමාගම නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කරන ලද මුළු ආයෝජනය. ඒ මුළු ආයෝජනය මේ මුදල් සමාගම විසින් ඒ සමාගම කරන මුළු ආයෝජනය වල එකතුව මුදල් සමාගමෙහි අවසන් වට විගණනය කරන ලද ශේෂපත්‍රය දැක්වෙන ප්‍රාග්ධන අරමුදල් වලින් 25ක් කිසිදු අවස්ථාවක නොඉක්මවන්න ඕන. ඒ කියන්නේ කොටස් වල නම් එහෙමයි මුළු ආයෝජන වෙනත් ආයෝජන තියෙනවනේ ඒවයි 25ක් ඉක්මවන්න බෑ. ඒතකොට terms and conditions තුනක් තියෙනවා ආයෝජනය සම්බන්ධ. එතකොට මෙහි ඉහත ඡේදයේ විධිවිධාන වල කෙසේ සඳහන් වුවද මේ ඉහත ඡේදයේ මොනවා තිබ්බත් අවසන් වලට විගණනය කරන ලද ශේෂපත්‍රයට අනුව සිය මූලික ප්‍රාග්ධන රුපියල් මිලියන 200 ඉක්මවන මුදල් සමාගමකට ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පාලිත සමාගමක් පිහිටවීම හෝ යම් සමාගමක් නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන 50ක් ඉක්මවා ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට හැකි වේ. ඒ වුණාට තව කන්ඩිෂන් එකක් තව එක්සෙප්ෂන් එකක් තියෙනවා. මිලියන 200 ඉක්මවන මුදල් සමාගම. දැන් නම් මිලියන 200ට වැඩි අනිවාර්යයෙන්ම කොටස් ප්‍රාග්ධනයේ ඒ අවස්ථාවක මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව හැබැයි ප්‍රයප්‍රල් එක පාලිත සමාගමක් පිහිටවීම. ඒ කියන්නේ ඒගොල්ලෝ යටතේ වෙනත් පාලිත සමාගමක් පිහිටනකොට හෝ යම් සමාගමක නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ 50ක් ඉක්මවන ප්‍රමාණයක් අත්පත් කරගන්න පුළුවන්. ඒකටත් යට තියෙනවා මේ දෙවන ඡේදයේ ඇති විධාන. මුදල් සමාගමකට අය වී යුතු ණය පියවා ගැනීම සඳහා සමාගම කොටස් අත්පත් කර ගැනීමකට හෝ කොටස් නිකුතුවක් ප්‍රාරක්ෂණය කිරීමෙන් ඇතිවන අත්පත් කර ගැනීමකට අදාළ නොවේ. දැන් ඔය කියන සීමාවන් අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ 50 ඉක්වන්නත් ඒ වගේම මුදල් මණ්ඩලයේ අනුමැතිය ගන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අපේ මුදල් සමාගමට අයවීම ණයක් හිලව් කිරීම සඳහා හෝ කොටස් ප්‍රාරක්ෂණය වෙනුවෙන් අන්ඩර්රයිටින්ග් වෙනුවෙන් නම් අදාළ වෙන්නේ නැහැ. ඔය කියන කන්ඩිෂන් අදාළ වෙනවා. එසේ වුවද එවැනි අත්පත් කර ගැනීම මෙහි පළමු ඡේදයේ දක්වා ඇති පරිදි ප්‍රතිශත සීමා ඉක්මවා යාමකදී මේකේ තියෙන කන්ඩිෂන්ස් වලට අනුව ඒ සීමා ඉක්මවා යනවා නම් මෙයා අපේ සමාගමට මුදල් සමාගමකට එන තියෙන ණයක් වෙනුවෙන් නම් සීමා ඉක්මවා යන්න පුළුවන්. නමුත් එහෙම ඉක්මවා යාමකදී එසේ ඉක්ම වූ කොටස් ප්‍රමාණය අත්පත් කරගත් දින සිට වසර දෙකක් ඇතුළත අත්පත් කරගත් දින සිට වසර දෙකක් ඇතුළතදී හෝ මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන වෙනත් දීර්ඝ කාලයක් තුළදී විකුණා දැමිය යුතුය. මේක තේරෙනවද? මේක හරි සරලයි. ඒ කියන්නේ මේ ආයෝජනය කිරීමේ සීමාවන් තියෙනවා. හැබැයි සීමාවන් ඉක්මවලා ආයෝජනය කරන්න පුළුවන්කම තියෙනවා. මුදල් සමාගමට අයවෙන තියෙන ණයක් හිලව්වට නම් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරලා ඊට පස්සේ වසර දෙකක් ඇතුළත හෝ එතන මුදල් මණ්ඩලය මහා බැංකුවේ තීරණය කරන වෙනත් ඊට එහා ගිය කාල පරිච්ඡේදය ඇතුළතදී ඒ වැඩි ප්‍රමාණය ප්‍රතිශත ඉක්මවන ප්‍රමාණය විකුණා දාන්න ඕනේ. ඒතකොට ඒගොල්ලෝ විකුණලා
ඒ මුදල් අය කරගන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලන්ට පාඩුවක් වෙන්නේ නැහැ. දැන් පේනව නේද? ආයෝජනය කරද්දි හිතුමනාපේ හිතන විදිහට මේ ඒගොල්ලන්ට ඕන විදිහට මේ අධ්‍යක්ෂ මණ්ඩලය ඕන විදිහට ආයෝජනය කිරීම කරන්න බෑවට සීමාවන් පනවලා තියෙන. ඒ කියන්නේ මුදල් සමාගමේ ආරක්ෂාව, තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව, ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව, සමස්ත මූල්‍ය පද්ධතිය ආරක්ෂාව, මූල්‍ය පද්ධති ස්ථාවරභාවය වෙන තමයි මේ සීමාවන් පනවලා තියෙන්නේ. ඒවා හරියට මතක තියාගන්න point by point ලියන්න. ultimate objectives මේවා. ආයතන ආරක්ෂාව, ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව, තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව, මුදල් වෙළඳපොළ ආරක්ෂාව, entire banking and financial industry එකේ stability ස්ථාවරභාවය තමයි ඔයන් බලාපොරොත්තු. ඉතින් මේවා අහුවොත් ප්‍රශ්නකදී මේ හරහා නම් කළාම මෙවැනි විධානයක් පැනවීම හරහා නැත්නම් මේ විධානය ආයෝජන විධානය මෙහෙම මේ සීමාවන් වලින් බලාපොරොත්තු වෙන අරමුණු ප්‍රතිලාභ මොනවාද? අරමුණු මොනවාද? objectives. ඔය තමයි කියන්නේ. හැම එකටම ඔය ඇප්ලයි කරන්න පුළුවන්. අවසානයේ හැම විධානයකම හැම නියෝගයකම අරමුණ මොකද්ද? ආයතන ආරක්ෂාව, ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතභාවය, ආයතන යහපැවැත්ම, ඉන්ඩස්ට්‍රි එකේ ස්ටැබිලිටි එක සහ සමස්ත මූල්‍ය හා බැංකු ක්‍රමයේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය. ඒවා හරියට ලියන්න පුළුවන් වෙනවා. ගාපලා ලියන්න පුළුවන් වෙන්න ඕන. රයිට්? එතකොට අපි අද මේ පොයින්ට් එක නිකන් කතා කරානේ. විකුණා දැමිය යුතුයි. ඊළඟ තව තියෙනවා මේකේ 13 අංක 4 දාන ද්‍රවශීලවත් liquid assets මේකත් අපි කතා කරේ නැහැ. liquid assets direction එක ටිකක් දිගම නැහැ. නමුත් liquid assets. ඒ කියන්නේ ද්‍රවශීලවත්කම් කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක පිළිබඳ මේකේ දාලා තියෙනවා. right? ඒකත් අපි දැන් අද වෙලා නැහැ. මම හිතන්නේ වෙලා ඉවරයි අපි ඊළඟ දවසේ මේක කතා කරන්න ඕන. right? ද්‍රවශීලවත්කම් විධානය ඊට පස්සේ අපිට අද ඉතුරු වුණා කතා කරන්න තැන්පත් විධාන අපි කතා කළා. මම හිතන්නේ මතකද නේ ඔයගලන්ට? තැන්පත් විධානේ කතා කරා. මම මේක ඇතුල් කරා මොකද මට ඔක්කොම තෝරා බේර ගන්න ඕගොල්ලෝ කන්ෆියුස් වෙනවානේ. තැන්පත් වලදී ගන්න ඕන තැන්පත් වර්ග පුළුවන් අපි දන්නේ FD and savings නේ. ඒවා කොහොමද ගන්නෙ, මොනවද ඇතුළත් වෙන්න ඕන දේවල්, ඒවට නිකුත් කරන පාස්පෝර්ට් සහතික, ඒවා ඇතුළත් වෙන්න ඕන කාරණා, අත්සන් කරන්න පුළුවන් කාර්යද මොනවද තියෙන්න ඕන කරුණු ඒවා කතා කරා. මම ඔයගලන්ට ලැබෙන සලස්සනම් FD කොපි එකක් බැංකු වල යනනම් දන්නවා. මේක අපි කතා කරා. FD එක කොපි එකක් මම එවන්නම් just for your information. මේක අපි කතා කළා. right? මේක කතා කළා. හරිනේ? මේක ඇතුලේ මොනවත් නැහැ තව. මම හිතන්නේ මේක කතා කරා. right? මේක කතා කරා. right? දැන් මේක අපිට මේ ද්‍රවශීලවත්කම් කතා කරන්න තියෙනවා. මේක ඉවර කළා. මේක ඉවර කළා. මේක කතා කරා. මේක කතා කරා. මේක කතා කරා. right? මම හිතන්නේ මගේ උත්සාහය සාර්ථකයි. මම වේගින් කරගෙන ගියා. මෙන්න මේකේ මේ පොඩ්ඩක් විතරක් තියෙනවා ඉතුරු නා. ඒක අපි ඊළඟ සතියේ කතා කරමු. හා මතක තියාගන්න මේ වගේ amendments තියෙනවා. මේ මූලික පනවපු ඒවා මේවට පස්සේ කාලේ ආපු ප්‍රාග්ධනය වැඩි කරපු ඒවා. වෙනත් සංශෝධන ඒවා වෙනම තියෙන සෙට් එකක්. ඒ සෙට් එක ආයි ඊළඟට මම එවනවා. සහ මම එවන්නම් අර සහතිකයක FD certificate එක ෆොටෝකොපි එකක් නිකන් just for ඒවයි ප්‍රශ්න අහලා තිබ්බ එකපාරක් අහලා තිබ්බා. තැන්පතු සහතිකයක ඇතුළත් වෙන කාරණා මොනවද? ලකුණු 5යි. නිකන් නම් කරන්න තියෙන්නේ. ඒකට ඒකේ කම්පැනි එක නම තියෙන්න ඕන, ලියාපදිංචි අංකය තියෙන්න ඕන, ක්‍රෙඩිට් රේටින් එක තියෙන්න ඕන, ඒගොල්ලන්ගේ පොලි අනුපාත තියෙන්න ඕන, කල්පිරීම අරවා මේවා ගොඩක් දේවල් අස්සම් කරන්නේ කවුද කින්නවද කාරණා තියෙනවා. ඒවා මම එවන්නම්. සහ අනික සංශෝධන එවන්නම්. ඒවා කතා කරන්න. ඊට පස්සේ අපිට තව පාඩම් කීපයක් කතා කරන්න ඉදිරි කාලේ එවන්න. එහෙනම් අද අපේ කාලේ ඉවරයි. අපි මං හිතන්නේ එහෙනම් අපි ක්ලාස් එක අද ඉවර කරමු. right. thank you. next week මං හිතන්නේ බාධාවක් නැහැ නේ. අද 16යි 7:23 ලබන සති ක්ලාස් එක තියෙනවා. අපි දැන් ඉක්මනට තව තියෙන ටික ඉවර කරන්න ඕන. මේ එනවා දැන් නොවැම්බර් මාසෙම මම හිතන්නේ මේවා දාලා නොවැම්බර් 18 ඉඳලා මම හිතන්නේ දාලා තියෙන මගේ සබ්ජෙක්ට් එකේ රිවිෂන් ඊට කලින් පටන් ගන්නද ටේබල් එක ටයිම් ටේබල් දාලා තියෙනවා වෙබ් එකේ බලන්න පුළුවන් ඔයගලන්ට ඊළ බලන්න රයිට් අනිත් අය දැනුවත් කරන්න මම යෝජනා කරනවා ඔයගොල්ලෝ වැඩි දෙනෙකුට පුළුවන් නම් කැමති නම් හැබැයි ගෙවන්න වෙනවා රිවිෂන් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් නම් හොඳයි රයිට් thank you